ආයුබෝවන්. තවත් රාත්‍රියක් උදා වෙලා. හැබැයි රාත්‍රිය උදා වුණාට මේ රාත්‍රිය ඔබට සුව නිින්දක් ගෙනෙයිද? ඔබ මේ රාත්‍රියේ නිදිසුව විඳින්න ගියාට සමහර විට නිින්දෙන් ඇහැරෙන වෙන්න පුළුවන්. මේ මාස ඉවර වෙද්දී කොහොමද ලීසින් වාරිකය ගෙවන්නේ? ඔබ තාම ක්‍රිබ් එකේ. එහෙම නැත්නම් ඔබේ රස්සාවට මොකද වෙන්නේ? ඔබ යටතේ වැඩ කරන උදවියට කොහොමද මේ මාසේ පඩි දෙන්නේ? මේ ප්‍රශ්න එක ඔබට රැට නිින්ද යනවද? කොතනින්ද මේ ප්‍රශ්න පටන් ගත්තේ? කොතනින්ද මේ ප්‍රශ්නේ කෙලවර වෙන්නේ? කොහොමුණත් ලෝකයේ සහ රට අර්බුදයකට සහ අභියෝගයකට මුහුණ දීලා ඉන්න වෙලාවක්. ලෝකයේ අර්බුදයකට මුහුණ දීලා ඉන්නේ. හැබැයි රාජ්‍ය නායකත්වයේ කියනවා මේක ලංකාවට අර්බුදයක් නෙවෙයි අභියෝගයක් කියලා. ඒ අභියෝගය ජය ගන්න පුළුවන්ද සහ ක්‍රමවේද තියෙනවද? ඒ අනුව ඔබට සුවදායක නිින්දක් ළඟදිම ලබා ගන්න පුළුවන්ද? මේ ගැටලු වලට විසඳුම් හොයන්න පුළුවන්ද? අපිට මේ කතාබහට නිමිත්ත පළ වෙන්නේ අතිගරු ජනාධිපතිතුමන් මීට දවස් දෙකකට කලින් කරපු ප්‍රකාශයක්. නැවත වතාවක් අපි ඒක සිහිපත් කරමුකෝ. සෞඛ්‍ය ක්‍රයිසිස් එක. ඒක ඉකොනොමික් ක්‍රයිසිස් එකක් වෙන්න දෙන්න පුළුවන් කමක් නැහැ. ලොකු රටවල් විතරක් නෙවෙයි පොඩි රටවල් පවා සෙන්ට්‍රල් බැංක්ස් විශාල පියවරවල් අරගන්න. ඇමරිකාව ෆෙඩ් එක 600 බිලියන් US මේ ප්‍රෝග්‍රෑම් එකට දානවා. අද ඇනවුන්ස් කරනවා ඕස්ට්‍රේලියාව සහ ජපානය. ඒ වගේම මේ අපේ රට අවට තියෙන පොඩි රටවල් වල සෙන්ට්‍රල් බැංක් මේ ප්‍රෝග්‍රෑම් එකට දානවා. විවිධ දැන් මේ බලන්න Fed commits to use full range of tools to help the economy through unprecedented time. දැන් අපි මොකද්ද පාවිච්චි කරලා තියෙන ටූල් එක? කිසි දෙයක් නැහැ. කිසිම දෙයක් මේ වෙනුවෙන් අපේ මහ බැංකුව කරලා නැහැ. මේක මහ බැංකුවත් භාණ්ඩාගාරයක් තමයි monetary and fiscal policy එක කරන්නේ. වෙයි ඒක වෙන්න ඕන රටේ ජනාධිපතිතුමාගේ මේ ඉකොනොමික් පොලිසි එකට හරියන්න. ඔගොල්ලන්ගේ විවිධ ටූල්ස් තියෙනවා මේකට. ඒ ටූල්ස් පාවිච්චි කරන්නට ඕන. හැබැයි අපේ මහ බැංකුව කිසිම ටූල් එකක් පාවිච්චි කරන්නේ නිකන් නිදා ගන්න. අපි කිව්වේ රුපීස් 150 බිලියන් මේ බැංකුව වලට දෙන්න. මේ බිස්නසස් වල වැරද්දක් නෙවෙයි. පසුගිය වැරදි නිසා හැම කම්පනි එකකටම රජයෙන් විශාල මුදලක් ගෙවන්න තියෙනවා. දැන් මේ මුදල මේ අයට සිකියුරිටි එකක් හැටියට තියාගෙන බැංකු වලින් ඉඩ දෙන්න මේ අයට ලෝන් එකක් ගන්න. එතකොට ඒගොල්ලන්ට පුළුවන් ඉකොනොමි එක දුවවන්න. මේ මනි සර්කියුලේෂන් එකනේ මේක සිම්පල් දෙයක් නේ මේ බේසික්ස් ඔෆ් ඉකොනොමික්ස් නේ. හැබැයි ඕගොල්ලෝ මොනවද කරන්නේ? ඕගොල්ලන්ගේ වැරදි එන්නේ රජවල් පිට. ඕගොල්ලෝ මේ වගේ බලන්නේ නැතුව දැන් බලන්න ෆයිනෑන්ස් කම්පනීස් වලට වෙලා තියෙන වැඩේ. ඔගොල්ලන්ගේ වගකීමක් නේ මේ ෆයිනෑන්ස් කම්පනීස් මේ නියාමනය කිරීම සහ කළමනාකරණය කිරීම. ඒව කරන්නෙත් නැහැ. ලීසින් කම්පනීස් ඒව කරන්නෙත් නැහැ. ETI එක. ඒක ඔගොල්ලෝ වැරදි විදියට කරලා අන්තිමට ගෙවා ගන්න බෑ මේ මිනිස්සුන්ට සල්ලි. ඊට පස්සේ ද ෆයිනෑන්ස් අපි දන්නෙත් නැහැ. ඒක වහලා දැන් ඒකට සල්ලි ගෙවන්න. ඒව කළමනාකරණය කරන්නේ නැහැ. ඔතන ඉන්නේ ඔක්කොම ඉකොනොමිස්ට්ලානේ ලක්ෂ ගණන් පඩි ගන්න. මොනවද කරන්නේ? අවගොල්ලන්ට වගකීමක් තියෙනවා මේ ක්‍රයිසිස් එක යටතේ නිදාගන්නේ නැතුව ඕගොල්ලෝ මේ කියන මේ විවිධ ක්‍රමවේදයන් හරහා දැන් මම දීලා තියෙන ඕගොල්ලන්ට ක්‍රමවේදයක් ඒක ඕගොල්ලන්ට කරන්න බැරි නම් හෙට උදේ වෙනකොට ඕගොල්ලන්ට දෙන්න පුළුවන් ක්‍රමවේදය මට ඉදිරිපත් කරන්න. මේ බලන්න අනිත් රට small and medium size businesses බේර ගන්න කරන වැඩ කොහේ අපේ අය කරනවා. එක්ක ඔයගොල්ලෝ මාව අමාරුවේ දාන්න ආණ්ඩුව රජයට පහසු තත්ත්වයට පත් කරන්න ඉන්න අය මට මේ විදිහට කතා කරන්න ඕනේ නැහැ. ඔයගොල්ලෝ ඔයගොල්ලෝගේ රාජකාරිය කරනවා නම් මාස 8ක් දැන් මම පත් වෙලා. ආපු දවසේ ඉඳලා මේ කියනවා මේ අපි ඉකොනොමි එක ගෙනියමු වැටිච්ච ඉකොනොමි එක කියලා. මට ඕනේ නැහැ ගිය ආණ්ඩු කරපු වැරදි ගැන අරවා මේවා කතා කරන්න. නමුත් ඔයගොල්ලෝම දන්නවනේ. ඔය බැංකුවේ හොරකම් කරනකොටමත් ඔයගොල්ලෝමනේ හිටියේ. ඒවයිද ඒගොල්ලන්ට සහයෝගය දුන්නා නම් ඇයි මම මේ ඉල්ලන සාධාරණ දෙයට වැඩ කරන්න බැරි? මහ ජනතාව දැනගන්න ඕන. මේ වගේ නිලධාරීන් එක්ක කරන්න පුළුවන්ද වැඩ? මට ජනතාව දීලා තියෙනවා විශාල බලයක් මේ රට හදන්න කියලා.
මම ඉල්ලන්නේ මට මේක හදන්න ඉඩ දෙන්න. අපි මේ කොරෝනා වෛරසයක් ආවා. ඒක අද ලෝකයේම කවදාකවත් නැති ආර්ථික අර්බුදයකට ඇවිල්ලා තියෙනවා. අපිට පුළුවන් වුණා මේ ආයතනවල වැඩ කළ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව, යුද හමුදාව, බුද්ධ්‍යංශ, පොලිසිය මේවා කැපවීමෙන් වැඩ කළා. අපිට පුළුවන් වුණා ලෝකේ අනිත් රටවලට ඉස්සෙල්ලා මේ නැවතත් රට යථා තත්ත්වයට ගේන්න. දැන් අපිට තියෙන්නේ මේක ඉකොනොමික් ක්‍රයිසිස් එකක පහළටම වැටෙන්න ඉස්සෙල්ලා මේක ගොඩ ගන්න. ඒකක තියෙන ඕගොල්ලන්ගේ අතේ. දැන් ඒක අපි කරන්න මට ඉඩ දෙන්න. මම කියන ක්‍රමය නැත්නම් මොනවද ඔයගොල්ලෝ ඉදිරිපත් කරලා තියෙන්නේ? ඔයගොල්ලන්ගේ යුතුයකමක්නේ. මෙයාගේ අවස්ථාවක මේ රටේ ඉන්න ලොකුම ඉකොනොමිස්ට්ලා ඉන්න තැනක ඔයගොල්ලන්ගේ යුතුයකමක් නෙවෙයිද මේකෙන් එන ක්‍රමවේදයන් ඉදිරිපත් කරන්න? අනපේක්ෂිත ප්‍රකාශයක්. හැබැයි අපේක්ෂිත ප්‍රතිඵල උදා කර දෙමින් තිබෙන බව මේ වන විට මේ පැය ගණන පැය 72ක් විතර ඇතුළත අපිට පේන්න තිබෙනවා. අපි රටක් විදියට අභියෝගාත්මක තැනකට මුහුණ දීලා තිබෙනවා. හැබැයි මීට කලිනුත් එහෙම අභියෝගාත්මක අවස්ථාවන්ට මුහුණ දුන්නා. ඒ ආර්ථික අභියෝගවලදී ගෝලීය ආර්ථික අර්බුදයක් තියෙන වෙලාවේදී, ගෝලීය ආහාර අර්බුදයක් තියෙන වෙලාවේදී යුද්ධෙකුත් කරගෙන අපේ අතේ මුදල් ගැවසෙන ආර්ථිකයක් දල වශයෙන් ගත්තාම අවුරුද්දකට 6.8ක විතර ආර්ථික වර්ධනයක් ඇති කරපු එදා මහ බැංකුවේ හිටපු මේ අධිපතිතුමා සහ වර්තමානයේදී අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක අජිත් නිවාඩ් කබ්‍රාල් මහත්මයාට අපි ආරාධනා කළා මේ කතා බහේ ඇතුළාන්තයට එළවෙන්න. අයවන්න ඔබතුමාට. අයවන් දිනේෂ්. ඔව්. ඒ වගේම ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිතුමෙක් වර්තමානයේදී ගත්තොත් කොටස් වෙළඳපොලේ අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකයෙක් අර කියපු දුෂ්කර කාලෙදී අධිපතිතුමත් එක්ක එකට එකතු වෙලා වැඩ කරපු CJP සිරිවර්ධන මහත්මයා. අයබන් ඔබතුමාට. අයවන් දිනේෂ්. ඔබතුමාලා දෙපළම මේ පොතේ ගුරුන් නෙවෙයි වැඩ කරලා පෙන්නලා තියෙනවා. ඒ නිසා අපිට ඕනේ කරන්නේත් මේ මොහොතේදී ලොකු කතා නෙවෙයි දැනෙන දේ. ඒ කියන්නේ අපේ සාක්කු වලට අපේ හිතට දැනෙන උත්තර. කතාව පටන් ගනිමු. කප්‍රාල් මහත්මයා දැන් ජනාධිපතිතුමාගේ මේ ප්‍රකාශය ඊට සති දෙකකට විතර කලින් පාතාලය මර්ධනය කරන්න බන්ධනාගාර නිලධාරීන්ට කරන කතාවේ ටෝන් එකට හරි සමානයි වගේ අපිට හිතෙන්නේ. හිතාගන්න බෑ පාතාලය මර්ධනය කරන්නයි මහ බැංකුව ගැන දෙකම ඇයි එක ටෝන් එකකින් කතා කරන්න සිද්ධ වෙලා තියෙන්නේ? මම මේ පැත්ත විග්‍රහ කරුවේ නැහැ ටෝන් එකේ ස්වරය. ඔව්. ඒ වුණාට මට පේන දෙයක් තමයි ජනාධිපතිතුමාට හේතු තියෙනවා මේ අවස්ථාවේදී ඒ කරපු ප්‍රකාශය කරන්න. මොකද ඔබතුමා දන්න විදිහට අපි හැමෝම දන්න විදිහට මේ කොවිඩ් වසංගතය කියලා කියන්නේ අපි අනපේක්ෂිත දෙයක්. Unprecedented situation. Unprecedented very new occurrence. ඉතින් ඒ වගේ දෙයක් සිදු වුණාම ඒකට මුහුණ දෙන්නට ඕනේ. එවෙන් පැනලා දෙන්න බෑ. අනිත් එක තමයි ඒක නිකන් ඉන්නත් බෑ. අපි නිකන් ඉන්න බෑ. මොකක් හරි කරන්න ඕනේ ඒ පිළිබඳව ඒකෙන් ගොඩ එන්නට නම්. ඉතින් මෙතනදී මහ බැංකුවේ තමයි රජයේ ආර්ථික උපදේශක. නිල වශයෙන් ඒ උපදේශ ලබා දෙන්නට ඕනේ මහ බැංකුව. මහ බැංකුව කියන්නට ඕනේ මේ දේවල් කරන්න. අපි මේ දේවල් කරනවා. රජය මේ දේවල් කරන්නට ඕනේ. බැංකුව මේවා දේවල් කරන්නට ඕනේ කියලා මහ බැංකුවේ මේ උපදෙස් දෙන්නට ඕනේ. මහ බැංකුවේ වටිනාකම දැනෙන්නේ එතකොට තමයි. ඉතින් ඒ වැඩ කටයුතු සිදු වෙයි කියලා මහ බැංකුවේ දිහා බලාගෙන ඉන්න මහ බැංකුවට උපදෙස් දෙන්න පුළුවන් ජනාධිපති අගමැති ඒක බලාපොරොත්තු වෙනවා. ඒක බලාපොරොත්තු වෙන්න ඕනේ. ඉතින් එහෙම සිදු වුණේ නැත්තම් යම්කිසි කාලයක් දේවි මේක වෙයිද කියලා බලන්න. එහෙම වුණේ නැත්තම් ඒ අය ප්‍රශ්න කරන්නට ඕනේ. ඉතින් මම හිතන්නේ මෙතනදී ස්වරය මොකක් වුණත් සමහර විට මේක දිගින් දිගටම මුකුත් වෙන්නේ නැහැ කියලා හැඟීම ඇති වෙනකොට ස්වරය ටිකක් අපි පොඩ්ඩක් වැඩි කරනවානේ. ඒක සාමාන්‍ය දෙයක් නේ. ඉතින් ඉස්සරින්ම අපි දරුවාට හිමියෙන් කියනවා. ඊට පස්සේ තව පොඩ්ඩක් හයියෙන් කියනවා. ඊට පස්සේ තව පොඩ්ඩක් සැරෙන් කියනවා. එතකොට තමයි සමහර දරුවෝ හිමින් කියපු ගමන්ම වැඩේ කරනවා. සමහර දරුවෝ අර හරි මේ ඉහළ ස්වරයෙන් කියන ගම්ම ඉන්නවා බලාගෙන. ඉතින් මෙතනදී එහෙම වෙන්නේ නැති වෙන්නට මහ බැංකුව කටයුතු කරන්න අවශ්‍යයි. ඒ වුණාට මට හිතෙන්නේ මහ බැංකුවේ ඒ ක්‍රියාදාමය යම්කිසි ආකාරයකට අලස ගතියක් තියෙනවා කියලා හැඟෙන්නේ නැති අතිගරු ජනාධිපතිතුමාට. එතුමා ඒ ගැන විග්‍රහ කරලා ඒ ගැන ප්‍රශ්න කිරීම මම හිතන්නේ හරි.
ඒකෙන් යම්කිසි ප්‍රතිඵලයක් ආවා. ඔබතුමා මම හිතන්නේ මුලින්ම කිව්වා වගේ. ඔව්. ප්‍රතිඵලයක් ආවනේ. මොකද එදා අපි දැක්කා මහ බැංකුව එකපාරටම මේ ක්‍රියාශීලී වෙලා යම් ආකාරයකට කටයුතු කරුවා. ඔව්. මගේ ළඟදිත් කවුරු හරි ඇහුවා මේ සිරිවර්ධන මහත්මයා දන්නවා ඇති මගෙන් ඇහුවා ඔබතුමාගේ කාලෙත් මේ ලයිට් දාගෙන හිටියද කියලා. මම කිව්වා ඔව් අපේ කාලේ හැමදාම ලයිට් දාගෙන හිටියා. මේ මහත්තුන්ට මතක ඇති. සති දවස් 7මත් ඔබතුමා වැඩ කළා. සතියේ දවස් 7ම අපි වැඩ කරුවා. අපි සමහර කරලා පිට රටවල වලට යන්න සිදු වුණා. අද හිතලා හෙට ගිහිල්ලා ඒ වැඩ කටයුතු කරලා එන්න. ඇවිල්ලා අපි දවස් දෙකක් මේ හිටියේ නැහැ මේ මහන්සි අරගන්නේ කියලා. ඒ වගේ වැඩ කෙරුවේ. ඉතින් එහෙම වැඩ කරලා තමයි රට ඔබතුමා කිව්වා වගේ 6.8ක වර්ධන වේගයකට අපිට යන්න පුළුවන් වුණේ. ඉතින් එවැනි දෙයක් බලාපොරොත්තු වීම මම හිතන්නේ රටේ නායකයාට මේ සාමාන්‍ය දෙයක්. ඔව්. අපි මේ කතාවේ කාරණා කීපයක් මතුවෙන කාරණා කීපයක් ඔස්සේ ටිකක් විස්තරාත්මකව කතා කරමු. විශේෂයෙන්ම අපි දකිනවනේ දැන් COVID-19 වසංගතය ශ්‍රී ලංකාවට තර්ජනයක් එල්ල කරන මොහොතේ පටන් සෞඛ්‍යාංශ දිවාරෑ නැතුව වැඩ කළා. ආරක්ෂක අංශ දිවාරෑ නැතුව වැඩ කළා. එතකොට ආර්ථිකයට මේකේ බලපෑමක් තියනවායි කියලා දන්නවා නම් කොහොම මහ බැංකුව රැඳවල් නැතුව වැඩ කළා කියන ප්‍රශ්නේ මේ සාමාන්‍ය මිනිස්සුන් අපිට තියෙනවා. අපි එතෙන්ට යන්න කලින් සිරිවර්ධන මහත්මයා අර unprecedented time කියලා කිව්වේ කියන්නේ කවදාවත් පෙර නොවිරු තත්ත්වයක්. ලෝකයේ කොහොමද සහ ලංකාවේ කොහොමද මේ තත්ත්වය? දිනෝෂ මං හිතන්නේ දැනට වසර 100ක විතර කාලයකදී ඇතිවෙච්ච විශාලම ආර්ථික ගැටලුව තමයි ලෝකෙ මුහුණ දීලා තියෙන්නේ මේ කොවිඩ් ප්‍රසංගතයත් සමග. අපිට මෑත කාලේ මතක තියෙන හුඟක් අයට මතක තියෙනවා 2008 2009 වර්ෂවල මූල්‍යාංශවල ජාත්‍යන්තරව ප්‍රශ්න ඇති වුණා. ඒ වෙලාවේ මුළු බැංකු කඩාවැටීමක් වුණා, ආර්ථිකය වලට ලොකු බලපෑමක් ඇති වුණා ඒ කාලය තුල. එතෙන්දී නමුත් ඒ ආර්ථික ගැටලුවේදී 2008 වර්ෂයේ මුළු සමස්ත ගෝලීය ආර්ථිකයට බලපෑම් වුණේ 0.1කින් නෙගටිව් ඍණ වීමක්. නමුත් දැන් ජාත්‍යන්තර මූල්‍ය ආයතන IMF එක ලෝක බැංකුව ඒ ආයතන ඔක්කොම කියනවා 2020 වර්ෂයේදී සමස්ත ලෝකයේ ආර්ථික සමස්ත නිෂ්පාදනය 3%කින් සංකෝචන වෙනවා කියලා. කියන්නේ ඍණ 3ක ආර්ථික වර්ධනයක් වෙන්නේ. වර්ධනයක් නෙමෙයි අඩුවීමක් වෙනවා කියලා. දැන් ගිය අවුරුද්ද ගත්තොත් 2019 අවුරුද්දේදී ලෝක ආර්ථිකයේ සමස්ත ලෝක ආර්ථිකය ගත්තොත් ඩොලර් ට්‍රිලියන 142යි සමස්ත ලෝක ආර්ථිකය. ඉතින් ඒකම මේ අවුරුද්ද පටන් ගන්නකොට 2020 වර්ෂයේ පටන් ගන්නකොට කොවිඩ් තිබුණේ නැහැ. ඒ හින්දා මුළු ලෝකෙම තිබුණ පුරෝකතනය තමයි 2020 වර්ෂයේදී ලෝක ආර්ථිකයේ 3%කින් වර්ධනය වෙයි කියලා. එතකොට 3%කින් වර්ධනය වෙන්නේ කියන ලෝක ආර්ථිකයේ 3%කින් සංකෝචන වෙනවා. ඒ කියන්නේ ලෝකයේ ජනතාවට හම්බෙන්න චි 6%ක් නැති වෙලා යනවා. දෙපැත්තෙම යනවා 6%ක්. 6%ක් කියන්නේ අපි ලෝක ආර්ථිකය දිහා බැලුවාම ඩොලර් බිලියන 8500ක්. ඩොලර් බිලියන 8500ක ආදායමක් ලෝකේ ජනතාවට නැති වෙනවා. එතකොට අපේ මිනිසුන් අපේ සක්කුලෙන් කොච්චරක් විතර නැති වේද? ඒක හොඳයි. ඒ ප්‍රශ්නේ තහපෙක දිනෝෂ. දැන් හිතන්නකො ලංකාවේ ආර්ථිකය. ලංකාවේ ආර්ථිකය ගිය අවුරුද්දේ රුපියල් ට්‍රිලියන 15යි. 2019 දී රුපියල් ට්‍රිලියන 15ක ආර්ථිකයක් අපිට තිබුණා. එතකොට මේ අවුරුද්ද පටන් ගන්නකොට අපි මේ නව ජනාධිපතිතුමාගේ නව සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්තිය සහ ඒකට සමග පටන් ගත්ත ආර්ථික ප්‍රතිපත්තිය නුලයන්සීම නිසා අපි බලාපොරොත්තු වුණ ගිය අවුරුද්දේ තිබිච්ච 2.3% ආර්ථික වර්ධන වේගය 4%කට ගේන්න 2020 වර්ෂයේදී. නමුත් මේ COVID-19 ප්‍රශ්නය නිසා දැන් පුරෝකතනය තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පුරෝකතනය තමයි අපේ ආර්ථිකය ඍණ 0.5කින් ඍණ වෙයි කියලා. සංකෝචන වෙයි කියලා. ඒ කියන්නේ 4%ක් අපි බලාපොරොත්තු වුණා. දැන් කියන්නේ 0.5කින් සංකෝචන වෙයි කියලා. අර වගේම බැලුවොත් අපි විශ්ලේෂණය කරොත් 4.5ක් නැති වෙලා යනවා. ආර්ථිකයේ වර්ධනය. එතකොට 4.5ක් අපි බැලුවොත් මොකද්ද මේ මූර්ත නැතිවීම බැලුවොත් වටිනාකමක් විදිහට රුපියල් බිලියන 700ට වැඩි මේ නැතිවීම. ඒ කියන්නේ අපේ ලංකාවේ ජනගහනය මිලියන 22ක් ඉන්න ජනගහනයට ඔය බෙදුවාම හැම පුද්ගලයෙකුටම ඒක පුද්ගලිකව රුපියල් 35000ක් නැති වෙනවා ආදායමක් 2020 වර්ෂයේදී. මේක තමයි බලපෑම. ඉතින් මේක දැන් අපි
දැන් ජනාධිපතිතුමා දැන්ටම ආර්ථික විවෘත කළ ජූනි මාසයේ සිට ඒ වගේම දැන් සංචාරක අංශ වගේ අගෝස්තු වෙනකොට අපි විවෘත කරන් බලාපොරොත්තු වෙන නිසා අපේ දැන් වගකීම තමයි ප්‍රතිපත්ති නිෂ්පාදනයේ රජයේ වගකීම තමයි මේ 0.5 ඍණ වීම නවත්ත ගන්න එක. මේ 0.5න් උඩට යන හැම වැඩිවීමක් කියන්නේම ආර්ථිකයෙන් ලැබෙන බෝනස් එකක්. මිනිස්සුන්ට හම්බ වෙන බෝනස් එකක් වෙනවා. මේකට තමයි ප්‍රතිපත්ති හදන කට්ටියයි අපි ආයතන ටික ඔක්කොම එකතු කරලා වැඩ කරන්න ඕනේ. ඔව්. කබරාල් මහත්තයා මෙන්න මෙතනදී මා කැමතියි දැන් ජනාධිපතිතුමත් කියනවා මොනවද ඕගොල්ලෝ පාවිච්චි කරපු ටූල්ස්. එතකොට දැන් මෙහෙම තත්ත්වයකදී මේ මොකද්ද මේ ටූල්ස් කියලා කියන්නේ? ටූල්ස් කියලා කියන්නේ මහ බැංකුව සතුව තිබෙනවා ප්‍රතිපත්ති මේ ආකාරයට ඒ අයට වෙනස් කිරීමට තියෙන බලයක් තියෙනවා. කියන්නේ අපේ රටේ විනිමය අනුපාතය වෙනස් කරන්න පුළුවන්. පොලි අනුපාතය වෙනස් කරන්නට පුළුවන්. එතකොට උපදෙස් ලබා දීලා රජයටයි වෙනත් ආයතන වලට ඒ ආයතන කටයුතු කරන ක්‍රමය වෙනස් කරන්නට පුළුවන්. ඒ අයට ලබා දෙන මුදල් ප්‍රමාණය වෙනස් කරන්නට පුළුවන්. ඉතින් එවැනි විවිධ ආකාරයේ මෙවලම් මහ බැංකුව සතුයි. ඒවා මහ බැංකුව පාවිච්චි කරනවා විවිධ අවස්ථාවලදී ආර්ථිකයේ යන දිශාව වෙනස් කර ගැනීමට. ඉතින් ඒක ඉතාමත්ම වැදගත්. ඊට අමතරව මහ බැංකුවට තම සමහර ටූල්ස් හදන්න පුළුවන්. ඒ කියන්නේ යම් අවස්ථාවක හිතනවා නම් මෙන්න මේ දේ කළ යුතුයි කියලා. ඔබතුමාට පුළුවන් ද 2014ට කලින් එහෙම උදාහරණයක් දෙන්න? අපි ඒ කාලේ මේ මට මතකයි දැන් බැංකු කඩා වැටෙන්න පටන් ගන්නකොට අපි ඒ වෙලාවේ ඩිපොසිට් ඉන්ෂුරන්ස් ෆන්ඩ් කියලා එකක් හැදුවා. අපි හදලා ඒකෙන් අපි දබා දුන්න විශ්වාසනීය භාවයක් මුළු රටටම. ඊට පස්සේ අපි කිව්වා මේ අවස්ථාවේදී අපි කොන්සොලිඩේෂන් එකක් කරමු කියලා. මේ සිරිවර්ධන මහත්මයා තමයි මේ ෆයිනෑන්ෂල් සෙක්ටර් කොන්සොලිඩේෂන් එක බාරව කටයුතු කරගෙන ගියේ. ඒ කියන්නේ දුර්වල ආයතන අනිත් ආයතනත් එක්ක සම්බන්ධ කරගෙන ඒ ආයතන දිගින් දිගටම මේ වර්ධනය වෙන වෙලා ශක්තිමත් වෙන විදිහට අපි ප්‍රෝග්‍රෑම් එකක් හදුවා. ඒක අලුත් ටූල් එකක්. එතකොට ඒ අවස්ථාවේදී විවිධ ආකාරයට ඒ ආයතන වලට අපි උපදෙස් ලබා දුන්නා. ඒ ආයතන වලට මුදල් ලබා දෙන විදිහ ක්‍රමවේදවල හදලා දුන්නා. එවැනි දේවල් අපි කරන්න පුළුවන් වුණා. ඉතින් ඒව තමයි අවශ්‍ය වෙන දේවල්. දැන් කිව්වා මුලින්ම අපිට රටට ලැබෙන මුදල් ප්‍රමාණය අඩු වෙනකොට අපි ගියා ජාත්‍යන්තර වෙළඳපොළට. අපි ගිහිල්ලා පළවෙනි වතාවට සිරිවර්ධන මහත්තයා මතකයි. පළවෙනි වතාවට ඩොලර් මිලියන 500ක ණයක් අපි ලබා ගත්තා. සොවරින් බොන්ඩ් එකක්. ඔය කියන්නේ හිටපු ජනාධිපතිතුමා මහින්ද රාජපක්ෂ මහත්මයා කියද යුද්ධ කරන්න සල්ලි ඕනේ කියලා. ඔව්. ඒතකොට අපි හොයාගත්තා. දැන් අපි නිකන් හිතලා කිව්වනම් නෑ දැන් තියෙන තැනක් නෑ අපිට ගන්න විදියක් නැහැ කියලා හිතාගෙන හිටියා නම් ඒ අලුත් ටූල් එකක් අපි පාවිච්චි කරලා අතට ගියේ නැත්තම් අපිට සල්ලි නැහැ. සල්ලි නැත්තම් අපිට එතකොට මොකෙන්ද මේ ගන්නෙ? යුද කරන්න හරි වෙන සංවර්ධනයක් කරන්න සල්ලි කොහෙන්ද? ඉතින් ඒතන්ට උපක්‍රමශීලීව එතනට යොමු වෙලා ඒ වැඩ කටයුතු යෙදෙන්නට ඕනේ. ඉතින් ඒ වගේ තමයි මේ මහ බැංකුවේ ක්‍රියාශීලීතාවයේ තියෙන්නට ඕනේ. ඉතින් ඒ වගේ උදාහරණයක් දැන් ඔබතුමා අහුවම මම කිව්වේ එවැනි දේවල් නිර්මාණය කර ගන්නට ඕනේ. හොයන්නට ඕනේ. ඇන්ටිසිපේට් කරන්නට ඕනේ. මහ බැංකුවේ තියෙන මූලික ලක්ෂණයක් තමයි තියෙන තත්වෙට රියැක්ට් කරනවා පමණක් නෙමෙයි. ඉදිරියට එන්න තියෙන දේවල් පිළිබඳව පුරෝකථනයක් කරලා මොකද්ද වෙන්නේ දැන් සිරිවර්ධන මහත්තයා ලස්සනට කිව්වා. අපිට මේ අවුරුද්දේ ඍණ 0.5ක් එහෙම නැත්නම් සමහරකට ඍණ ඊට වැඩි වෙන්න පුළුවන්. සමහරකට ඍණ 1.5ක් වුණොත්. එතකොට බලන්න ඍණ 1.5ක් වුණොත් 2001 දී සිදු වුණා වගේ. එතකොට අපි ගන්න හිටිය 4.5ක් නා. එතකොට 106ක් අහිමි වෙනවා. ඉතින් ඒව නවත්ත ගන්නට ඕනේ. ඉතින් ඒව නවත්ත ගන්නට නම් අපි බලන්නට ඕනේ මොනවද කළ හැක්කේ. ඉතින් එහෙම හිතලා මහ බැංකුවට තියෙනවා මහ බැංකුවේ තමයි ලොකුම මොළකාරයෝ ඉන්නේ ලංකාවේ. හොඳම ශිෂ්‍යයන්ව අරගෙන ඊට පස්සේ එයාව පුහුණු කරලා එයාව ලෝකේ වටේ තියෙන හොඳම විශ්වවිද්‍යාලයට යවලා හොඳම මේ ප්‍රෝග්‍රෑම්ස් වලට යවලා එයාට මේ ඒ ශක්තිය සහ ඒ දැනුම ලබා දෙනවා. ඒ දැනුම ලබා දෙන්නේ මහ බැංකුව වේදම් කරලා මේව කරන්නේ. ඊට පස්සේ එයා හිතන්නට ඕනේ. එයා විවිධ මෙබලම් ගැන බලන්නට ඕනේ. වෙන රටවල් වල මොනවද කරන්නේ? අපේ රටේ අපේ තියෙන තත්ත්වය හැටියට මොනවද කළ හැක්කේ? ඊට පස්සේ ටෙස්ට් කරලා බලන්න ඕනේ ඒව කරන්න පුළුවන් දේවල්ද කරන්න බැරි දේවල්ද. ඊට පස්සේ අන්තිමටම තියාගන්න ඕනේ ඒගොල්ලන්ගේ අරමුණ හැටියට මේ තත්ත්වය වෙනස් කරන්න. දැන් අපි ඔක්කොම බලලා අන්තිමටම කිව්වොතින් කරන්න දෙයක් නැහැ. අපි මේ 100%ක ලොස් එකක් හරි 100 භාගයක මේ ලොස් එකක් වෙනවා නම් growth loss එකක් වෙනවා නම් හපංගමක් නෙමෙයි.
ඒතර මහා බැංකුවේ සිටින අයගෙන් ප්‍රයෝජනයක් නැහැ. ප්‍රයෝජනෙ එන්නේ දිනුෂ ඒ අය මේ වැඩේට යොමු වෙලා ඒ වැඩේ කෙරුවොත්. ඉතින් එතනට යන්නට අපිට ස්ටැටිස්ටිකල් ඩිපාර්ට්මන්ට්ස් තියෙනවා. ඒවට මේ උදව් කරන්න අය ඉන්නවා. ඒ ඔක්කොම කරලා අතනට ගන්න policies හදන්න ඕනේ. දැන් ජනාධිපතිතුමා කිව්වේ tools and policies. policies හදන්න ඕනේ මොන දේවල්ද කරන්නේ. ඒ සමහරක් කරලා අපි තීරණය කරන්න පුළුවන් අපි මේ බැංකු වලට ශක්තියක් ලබා දෙනවා. සමහරක් කරලා තීරණය කරන්න පුළුවන් අපි වැඩිපුර මුදල් මෙහෙන් ගෙනල්ලා ප්‍රාග්ධනය වැඩි කරන්න ඕනේ කියලා. සමහරක් කරලා අපි හිතන්න පුළුවන් දැන් තියෙන මුදල් සංසරණය මදි. එහෙනම් වැඩි තව මුදල් සංසරණය වැඩි කරන්නට ඕනේ. තවත් වෙලාවක හිතන්න පුළුවන් දැන් මේ ආයෝජන එන්නේ නැති නිසා වෙන විකල්පයක් තියෙනවද මේ ආයෝජන ගෙනීමට? ඔව් සිරිවර්ධන මහත්තයාට යන්න කලින් විරාමයකටත් යන්න තියෙනවා. මම ඔබතුමා කියන්නේ අග්‍රාමාත්‍යතුමාගේ ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශකයා හැටියටත් සහ මේ ක්ෂේත්‍රයේ පිළිබඳ තියෙන පුළුල් අත්දැකීම් හැටියටත් ඔබ විශ්වාස කරන විදිහට මේ වෙද්දී මොනවද අපි පාවිච්චි කරන්න ඕනේ ටූල්ස්? මෙතනදී සාම්ප්‍රදායික ටූල්ස් තියෙනවා මේ දිනවල පාවිච්චි කළ හැකි. ඒකට ඒවායේ තිබෙන ප්‍රයෝජනත්වය සමහරක් වෙලාවට අඩු වෙන්න පුළුවන්. මොකද ඒවා මේ වගේ අමුතු තත්වයකට ඔරොත්තු දෙන ටූල්ස් වෙන්න නැති වෙන්න පුළුවන් සමහරක් වෙලාවට. ඒ නිසා තමයි අලුත් ඒවා හිතන්න ඕනේ. මම ළඟදී මැයි මාසේ අග වෙනකොට මම අලුත් අදහස් 8ක් ඉදිරිපත් කළා. මම කැමති ඒක ටිකක් එක තැනකදී සංවාදයට ගන්න. ඔව්. මම මේ 8ක් ඉදිරිපත් කිරුවේ ඒ 8ම ක්‍රියාත්මක කිරීමට සමහර විට අපිට අමාරු වෙන්නත් පුළුවන් අවශ්‍ය නැති වෙන්නත් පුළුවන්. ඒකට 8ක් ඉදිරිපත් කිරුවේ තවත් යෝජනා එහෙම එයි කියලා බලාපොරොත්තු වෙමින්. තව අයට තියෙනවා නම් අදහස් ඒවා ඉදිරිපත් කරන්න පුළුවන්. මහා බැංකුවේ තියෙනවා රිසර්ච් ඩිපාර්ට්මන්ට් එකක්. ඒ අයටත් බලන්න පුළුවන් මොනවද වෙන්නේ කියලා. ලෝකෙ මොකද වෙන්නේ? ඒ අයගේ අදහස් අරගෙන ඊට පස්සේ සංවාදයකට යොමු කරන්න ඕනේ. ඊටමත් මික්මනේ. මේ සංවාදය කියලා කියන්නේ මේ අවුරුද්ද අන්තිමටම කරන මේ කොන්ෆරන්ස් එකක් නෙමෙයි. මේ අද කරන්න ඕනේ දෙයක්. අද ඒක ගැන හිතලා සාකච්ඡා කරලා හිතලා බලන්න ඕනේ මොනවද කළේ හැක්කේ කියලා. ඊට පස්සේ ඒව දියත් කරන්නට අවශ්‍ය වෙන මෙවලම් ලෑස්ති කර ගන්නට ඕනේ. අන්න ඒතර තමයි අපි යන්න ඕනේ. ඉතින් මම දුන්න එක කොටසක් ඒකට තව ඇඩ් කරන්න පුළුවන්. ඒකට එකතු කරලා හිතලා බලලා ඊට පස්සේ මහා බැංකුව ක්‍රියාත්මක වෙන්නට ඕනේ. අන්න ඒක තමයි මෙතන තියෙන අවශ්‍යතාවය. මේ සිරිවර්ධන මහත්මයා දන්නවා අපි ඒ කාලේ හැමතිස්සෙම ප්‍රොඇක්ටිව් ක්‍රියාත්මක වෙනවා. මොකක් හරි කරන්න අවශ්‍ය නිසා ඒව කරන්නට යොමු වෙනවා. ඔව්. හැබැයි මම දැක්ක YouTube වල තියෙන ඔබතුමා කරපු සාකච්ඡාවක් ඊයේ පෙරේද දවසක ඔබතුමා කියනවා මේ සෙට් එකත් එක්ක නම් මහ බැංකුව එක කරන්න බෑ කියලා. ඔව්. ඒ සෙට් එකත් එක්ක මම කියන්නේ ඒ සෙට් එකේ ආකල්පය. දැන් මේ ඉන්න නිලධාරීන්ගේ සෙට් එක මාත් එක්කත් හිටියා. අපි ඔය 6.8ක් මේ වර්ධනයක් ලබා ගත්තේ ඒ නිලධාරීත් එක්කම. අලුතෙන් අපිට නිලධාරී හිටියෙත් නැහැ. කීප දෙනෙක් රිටයර් වෙලා යන්න තිය ගිය අවුරුදු 5 තුලදී ඊට අමතරව මේ ඔක්කොම හිටියා. මම මේ ඒක කියන්නේ මේ සෙට් එක කියලා කියන්නේ මේ සෙට් ඔෆ් අයිඩියාස් එක්ක. ඒ සෙට් ඔෆ් අයිඩියාස් එක්ක යන්න බෑ. ඔය ඒ කියන්නේ අපිට ආකල්ප තියෙනට ඕනේ. මේක කරන්න පුළුවන් කියලා. ඒ හැඟීම තියෙනට ඕනේ. දැන් අනිත් රටවල් වල ඒගොල්ලෝ හිතනවා දැන් ජනාධිපතිතුමා කිව්වා වගේ ඒගොල්ලෝ හිතනවා දැන් මේ වගේ විශාල ප්‍රශ්නයකට මුහුණ දෙන්නට නම් අපි මොන වගේ ඉන්ටර්වෙන්ෂන්ස් අපි මොන වගේ බලපෑම් අපේ ආර්ථිකයට කළ යුතුද? ඒබැයි වටිනාකම කොච්චරද? දැන් කිව්වොත් මගේ ලේ ගලාගෙන යනවා නම් මෙතනින් විශාල කොටසක් මේ නහරයක් කැපිලා අපි ඒකට පුළුම් කැලක් තියෙන වැඩක් නැහැ. ඒක තිබ්බට ගමන් නැහැ. ඒකට ඒකෙන් වැඩේ හරියන්නේ නැහැ. ඒකට මැහුමක් දාන්න වෙයි. ඊට පස්සේ එතන අයිස් දාලා තද කරගෙන ඉන්න වෙයි. ඉතින් ඒ වගේ දේවල් තමයි මම මේ උදාහරණයක් ඇටියට දුන්නේ. ඒකේ පරිමාණය අනුව කටයුතු කරන්නට ඕනේ. අන්න එතනට අපි එන්න ඕනේ. ඒ නිසා තමයි මහා බැංකුව ඒව ගැන හොඳ අධ්‍යයනයක් කරලා දැන් බලන්න සිරිවර්ධන මහත්මයා දැන් මේ මහා බැංකුවේ නෙමෙයි ඉන්නේ. ඒකට මම දන්නෙත් නැහැ සමහරක් ඔය ඉලක්කම් ගැන. දැන් බලන්න කොච්චර ලස්සනට කිව්වද කියලා මේ ලෝකයේ මෙච්චරයි. මෙච්චර මේ තමයි සංකෝචනේ. ඒ සංකෝචනේ වටිනාකම මෙච්චරයි. මේ රටකට මෙච්චරයි. ශ්‍රී ලංකාවට මෙච්චරයි 35000යි. ඉතින් ඒ වගේ අධ්‍යයනයක් කිරුවට පස්සේ තමයි මේ ප්‍රශ්නේ සංකීර්ණ භාවය තේරුම් ගන්න. ඉතින් ඒකට ඉන්නවා මේ කණ්ඩායම. ඒව කරන්නට. දැන් මේ ලැබිච්ච ඒ තොරතුරු මහා බැංකුවේ ලැබෙනවා.
ඉතින් ඊට පස්සේ ඒකට ක්‍රියාත්මක වෙන. ඒ තොරතුරු බලලා කොළ කාලේ লীලා තියාගන්න වැඩක් නැහැ නේ දිනුෂ. ඔව් ක්‍රියාත්මක වෙන්නට ඕන. ඒ කියන්නේ ඒක අපිටත් දැනෙන්න පටන් ගන්න ඕන. දැන් මහ බැංකුව මේ ක්ෂණික පියවර ගත්තනේ. බොහෝ දෙනෙක් මගතොට යද්දී උනත් වෙන එකක් තියා මේකප් එක දාද්දී පවා ඔබතුමාගෙන් අහන්නේ දැන් එතකොට අපිට අඩු පොලියට ණය ගන්න පුළුවන්ද? මේවා තමයි කියන්නේ සාමාන්‍ය ජනතාව විදිහට අපිට බලපාන ප්‍රශ්න. අර කලින් කියපු ආකාරයට ඔබට තියෙන ගැටලු ඔබේ ආයතනයේ ණය එහෙම නැත්නම් ඔබේ පෞද්ගලික ලීසින් ගැටලුව වෙන්න පුළුවන්. මේවට කොතනද විසඳුම තියෙන්නේ? විශේෂයෙන්ම දැන් මහ බැංකුව නිවේදනයක් නිකුත් කරනවානේ යම් යම් ක්ෂණික කඩිනම් පියවර අරගෙන ඒව කවදද කොහොමද අපිට ලැබෙන්නේ සහ ඒක ආර්ථිකයේ වර්ධනයට කොයි ආකාරයකටද උපකාර වෙන්නේ කියන කාරණාව පිළිබඳවත් අපි සිරිවර්ධන මහත්මයාගෙන් ටිකක් විස්තරතුව කතා කරන්න කැමතියි. දැන් ඔබ මේ 9:00 විතර වෙලානේ නිදාගන්න එපා 10:00 විතර වෙලා නිදාගන්න එපා. හේතුව ඔබට නිින්ද නොයන ගැටලුවට පිළිතුරකුයි අපි මේ හොයන්නේ. සූදානම්. අපි ආර්ථික අර්බුදයේ ඇතුළාන්තයටයි ගමන් කරමින් සිටින්නේ. මහ බැංකුවේ හිටපු අධිපති සහ අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක අජිත් කුමාර කබ්‍රාල් මහත්මයා සහ මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති එවැගේම කොළඹ කොටස් වෙළඳපොලේ අධ්‍යක්ෂ මණ්ඩල සමාජික CJP සිරිවර්ධන මහත්මයා සමග මේ සාකච්ඡා කරමින් සිටින්නේ. ආර්ථික විද්‍යාව කියලා කියන්නේ ටිකක් දිරව ගන්න අමාරු මාතෘකාවක් බව ඇත්ත. හැබැයි පර්ස් එකට තට්ටු වුණාම පර්ස් එකට දැනෙනකොට හිතට ප්‍රශ්නයක් බවට පත් වුණායින් පස්සේ ඒක තවදුරටත් අනුන්ගේ ප්‍රශ්නයක් නෙවෙයි අපේ ප්‍රශ්නයක්. ඒ නිසා දැන් සිරිවර්ධන මහත්මයා මහ බැංකුව නිවේදනයක නිකුත් කළා ඒ අනුවර මේ SRR රේට් එක ඒකක දෙකකින් පහළට දානවා කියලා කියනවා. එතකොට වාණිජ බැංකු වලට ද්‍රවශීලතාවය ඉහළ යනවා කියලා කියනවා. මේවා කොහොමද අපිට දැනෙන්න පටන් ගන්නෙ? දිනේෂ් ඉතාම හොඳ ප්‍රශ්නයක් මේක. දැන් අධිපති හිටපු අධිපතිතුමා කබල් මහත්තයා පැහැදිලි කරා මහ බැංකුවේ තියෙන මෙවලම් ගැන. දැන් ඕවා තමයි අපිට මහ බැංකුවේ තියෙන ප්‍රධාන මෙවලම් ආර්ථිකයකට මුදල් සැපයීමට. ආර්ථිකයට මුදල් සැපයීම සඳහා තියෙන මෙවලම්. දැන් මහ බැංකුව ප්‍රධාන වශයෙන් පහුගිය මාස 2-3 ඇතුළත මෙවලම් 3ක් පාවිච්චි කරා. එකක් තමයි ප්‍රතිපත්ති පොලි අනුපාතය අඩු කරා. මහ බැංකුව තමයි කෙටි කාලින වෙළපොලේ පොලි අනුපාතය තීරණය කරන්නේ. ඒකට කියන්නේ ප්‍රතිපත්ති පොලි අනුපාතය කියලා. ඒ ප්‍රතිපත්ති පොලි අනුපාත දෙකක් තියෙනවා. ඉතුරු පොලි අනුපාතය සහ ණය දීමේ පොලි අනුපාතය කියලා. ඒක අඩු කරා. ඊට අමතරව දෙවෙනි එක තමයි බැංකු තැන්පත් ඉතුරු එක්රැස් කරන ආයතන වලින් ඒ ආයතන එකතු කරන ප්‍රමාණයෙන් යම්කිසි ප්‍රමාණයක් තැන්පතු වලින් යම්කිසි ප්‍රමාණයක් මහ බැංකුවේ තියන්න ඕනේ. එතකොට දැන් ගිය සතිය වෙනකොට ඒ තිබුණේ 104ක්. 100ක් තැන්පතු එකතු කරලා 104ක් තියන්න ඕනේ මහ බැංකුවේ. ඒකට කියන්නේ අර ඔබතුමාගේ SRR නිත්‍ය තැන්පතු අනුපාතය. මේක 102කින් අඩු කරා. එතකොට 102ක් අඩු කරා කියන්නේ ඒ 102 ප්‍රමාණය ආපහු බැංකුවට දෙනවා මහ බැංකුව. එතකොට මේ වෙලාවේදී බිලියන 115ක් එතනට ලැබෙනවා. ඊට අමතරව මහ බැංකුව දැන් තීරණයක් ගත්තා බැංකු වලට බිලියන 150ක ණය ලබා දීමට ඒ අවශ්‍ය මේ සිකියුරිටිස් අරගෙන 100% පොලියට වාණිජ බැංකුව සියලුම බැංකු වලට වාණිජ බැංකු වලට ණය දීලා ඒ ණය 104 පොලියට මේ කර්මාන්ත සහ නිෂ්පාදකයන්ට ලබා දෙන්න. මේක තමයි ගත්ත ප්‍රතිපත්ති 3 ප්‍රධාන ප්‍රතිපත්ති 3 මහ බැංකුව මගින්. දැන් පොලි අනුපාතය අඩු කරාම අපි හැමෝටම තේරෙනවා පොලි අනුපාතය අඩු කරනකොට වෙළඳ පොලි අනුපාතය අඩු වෙනවා. එතකොට ඒකත් එක්ක මැදි කාලින දිගු කාලින පොලි අනුපාත අඩු වෙනවා. එතකොට ඒ පොලි අනුපාත අඩු වීමේ වාසිය නිෂ්පාදකයාට කර්මාන්තකරුවට සාමාන්‍ය ජනතාවට හැමෝටම හම්බ වෙනවා. එතකොට ඒ පොලි අනුපාතයේ බලපෑම. දෙවෙනි එක තමයි දැන් මේ SRR එහෙම නැත්නම් නිත්‍ය තැන්පතු අනුපාතය අඩු කිරීම නිසා නිදහස් කරපු බිලියන 115 බැංකු වලට ගියාම ඒ බැංකු වල තියෙන ඒගොල්ලන්ගේ තැන්පතු වලට යන වියදම අඩු වෙනවා. ඒ කියන්නේ ඒගොල්ලන්ට ලියම් සල්ලි ගන්න ඕන නෑ. දැන් මොකද ඒ 102ක් මහ බැංකුවේ තියෙන එකට පොලියක් හම්බෙන්නේ නැහැ බැංකු වලට. එතකොට දැන් මේ 102 බිලියන 115 බැංකු වලට ආපහු ගියාම ඒක ණය දීලා ඒගොල්ලන්ට හම්බ කරන්න පුළුවන්. පොලියක් ආයත කරන්න පුළුවන්. එතකොට ඒගොල්ලන්ගේ cost of funds ඒ කියන්නේ ඒගොල්ලන්ගේ වියදම් අඩු වෙනවා. තැන්පතු වියදම් අඩු වෙනවා. එතකොට ඒගොල්ලන්ට ඒ අඩු වීම නිසා අඩු මිලට තව පොඩ්ඩක් ඒගොල්ලන්ගේ පොලි අනුපාතයෙන් තවදුරටත් අඩු කරන්න පුළුවන්. ණය දෙන පොලි අනුපාතය. නමුත් එකම ප්‍රශ්නේ තියෙන්නේ මේ වෙලාවේ දැනට බැංකු සතුව
මේකට කියන්නේ ද්‍රවශීලතාවය. ලික්විඩිටි. එහෙනම් ද්‍රවශීලතාවය දැනටම බිලියන් 100ක් තියෙනවා. බැංකුවල වැඩිපුර තියෙනවා සල්ලි. එතකොට ඒ බිලියන් 100ට තවත් 115ක් කියන්නේ බිලියන් 200කට වඩා එතකොට බැංකුවලට තියෙනවා. නමුත් දැන් අවශ්‍ය වෙන්නේ මේ බැංකුවල මේ සල්ලි තියෙනක නෙමෙයි. බැංකුව හරහා මේ සල්ලි ටික දෙන්න ඕනේ මිනිස්සුන්ට. දුන්නොත් විතරයි මිනිස්සු සාහනේ හම්බෙන්නේ. ඉතින් ඒ හින්දා බැංකුත් මහ බැංකුවත් එක්ක එකතු වෙලා මහ බැංකුවේ මග පෙන්වීම යටතේ මේ බැංකුව හරහා මේ සල්ලි ටික දෙන්න ඕනේ මිනිස්සුන්ට. පුළුවන් තරම් අවශ්‍ය කට්ටියට අඩු පොලියකට සාධාරණ අඩු පොලියකට ලබා දීම කරන්න ඕනේ. එහෙම නැත්නම් ඒ දීමෙන් මේ නිදහස් කිරීමේ ප්‍රයෝජනක් වෙන්නේ නැහැ. මොකද දැන් තමයි බිලියන් 100ක් තියෙනවා. ඔව්. මම ඔබතුමාට බාධා කරන්න නැතිව ඔන්න ඔය කාරණේ නිසා. මොකද දැන් මේ ප්‍රවෘත්ති පළ වීමත් එක්ක සාමාන්‍ය ජනතාව හිතන්නේ අපිට දැන් හිතේ ඉඳලා ලොකු සහනයක් මෙතනින් ලැබෙන්න පටන් ගන්නවා කියලා. මේක ලැබෙනවද? මේක ප්‍රමාණවත්ද? මේක හරිද? මෙතෙන්ට දෙන්න ඕනේ අපි. අදහස හරි. ඒ කියන්නේ දිනුෂ මිනිස්සුන්ට මුදල් යැවෙන විදිහට ක්‍රමවේදයක් සකස් කිරීමට තමයි මම හිතන්නේ මහ බැංකුව අදහස් කරන්නේ. ඒනොට මහ බැංකුව පාවිච්චි කරන ඒ ටූල් එක ටිකක් පැරණි ටූල් එකක්. ඒ ටූල් එකෙන් මම හිතන්නේ නැහැ හරි ප්‍රතිඵල ලැබෙයි කියලා. ඇයි ඒ? මම කියන්න ලොකු ටැංකියක් තියෙනවා. ඒ ලොකු ටැංකියේ වතුර පිරලා තියෙනවා. ටැප් එක ඇරියම වතුර එන්නේ නැහැ. ටැප් එක ඇරියම වතුර එන්නේ නැත්තේ ඒ ටැප් එකේ වැරද්දක් තියෙන නිසා. තව වතුර බවුසර් එකක් ගෙනලා ටැංකියට දැම්මයි කියලා ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. දැන් මෙතන වෙලා තියෙන්නේ මේ ටැප් එක ඇරිලා නැහැ. ටැප් එකෙන් ගලා යන්නේ නැහැ වතුර. නැත්තම් ණය ගලා යන්නේ නැහැ මේ ණය ඉල්ලන අයට. ඉතින් තව මුදල් වැඩි කරුවයි කියලා ඒක අර ප්‍රශ්නේ විසඳිලා නැහැ. මෙතන වෙන්න ඕනේ ක්‍රෙඩිට් ගරන්ටි ස්කීම් එකක් හදන්නට ඕනේ. හදලා මහ බැංකුව දෙන්න ඕනේ යම්කිසි ශක්තියක් මේ බැංකුව වලට ණය දෙන්න. ණය දෙන්න කියන්නේ රුපියල් වැඩිපුර කරන විතරක් නෙමෙයි. රුපියල් තියෙන ලික්විඩිටි එකේ ද්‍රවශීලතාවය වැඩි කිරීම නෙමෙයි. බැංකුව ඇයි ණය නොදී ඉන්නේ? බැංකුවේ බිස්නස් එක ණය දීම. බැංකුව ණය නොදී ඉන්නේ මේ වෙලාවේ බැංකුව බයයි. බැංකුව බයයි ඔබතුමාට දුන්නොත් මට දුන්නොත් මම නොගෙවයින්දී කියලා. මොකද මේ දැන් තියෙන වාතාවරණය එච්චර සුදුසු වාතාවරණයක් නෙවෙයි නිසා. ඉතින් ඒක ප්‍රශ්නෙට තමයි උත්තර දෙන්න ඕනේ. ඉතින් එහෙමනම් ඒ ප්‍රශ්නෙට උත්තර දීලා ඒ වෙලාවේදී මේ මුදල් ලැබෙන විදිහට කටයුතු කරන්න. මම උදාහරණයක් දෙන්නම්. මට මතකයි අපි යාපනයට ගියා යුද්ධය ඉවරුනාට පස්සේ. යාපනයට ගියාම ඒ අය අපිට ඇවිල්ලා කිව්වා අනේ සර් අපිට කිසි කෙනෙක් ණයක් දෙන්නේ නැහැ අපේ මේ කෘෂි කර්මාන්තය කරන්නේ සිරවද මහත්තයා මතක ඇති. අපිට කවුරුත් දෙන්නේ නැහැ ණයක්. ඉතින් මම හිතුවා ඇයි කියලා. එතකොට කිව්වා අපේ තිබිච්ච ඔක්කොම ටික ඔක්කොම LTT ටික පුච්චලා. ලෑන්ඩ් රෙජිස්ට්‍රි එක පුච්චලා අපිට මේ නැහැ මේ ඔප්පුවක් කියලා. එතකොට අපි කිව්වා හරි. ඔබට ඔප්පුවක් නැහැ. ඔබතුමා තමයි මේ ඉඩමේ ඉන්නේ. ඉඩම අයිතිකාරයා ඔයයි. ඔයා ඉන්නවා ඉඩමේ. ඉතින් අපි කිව්වා හරි. ඔබතුමාට ඉඩම අයිති නම් ඔබතුමා ඉඩමේ ඉන්නවනම් ඔප්පුව විතරයි නැත්තේ. එහෙමනම් ඇෆිඩෙවිට් එකක් දෙන්න බැංකුවට. මම තමයි අයිතිකාරයා. මම විතර ඉන්නේ. මට ණය දෙන්න මගේ ඔප්පුව නැහැ. අපි සෙන්ට්‍රල් බැංකුවෙන් අපි කිව්වා බැංකුවට මේ අයට ඔප්පුව නැති වුණත් ඒ ඇෆිඩෙවිට් එක දීලා යා මේ භුක්ති විඳගෙන ඉන්නවා නම් ඒ ඉඩමේ ඔයා ණය දෙන්න. හදිසියවත් පස්සේ හම්බුනොත් මෙයාට නෙමෙයි මේ ඉඩම අයිති ඒ නිසා එයාට මේක හිමිකමක් නැහැ කියලා නැති වෙලා බැංකුවට පාඩුවක් වුණොත් ඒ ගාරන්ටි එක අපි දෙන්නම් කියලා. ඔබතුමා දන්නවද කොච්චරක් අපිට ගෙවන්න ඕනද කියලා ඒක හරහා 7ක්වත් ගෙවන්න ඕනේ නැහැ. ඒකට ණය දෙන්න පටන් ගත්තා. ඒ ඔක්කොම ඇග්‍රිකල්චර් සෙක්ටර් එකට ණය දෙන්න පටන් ගත්තා එතකොට. මොකද බැංකුව බයයිනේ. බැංකුව ගන්න නැහැ ඒ රිස්ක් එක. ඉතින් වෙන කෙනෙක් ගන්න ඕනේ රිස්ක් එක. ආණ්ඩුව ගන්න ඕනේ, සෙන්ට්‍රල් බැංකුව ගන්න ඕනේ රිස්ක් එක. ඒ රිස්ක් එක කරන අන්න ඒක තමයි මෙවලම. ඒකෙන් තමයි ක්‍රෙඩිට් එක ෆ්ලෝ වෙන්න පටන් ගත්තේ. ක්‍රෙඩිට් එක නැවත වරක් ඒ ණය ගලා යන්න පටන් ගත්තේ ඒ දවසෙන් පස්සේ. හොඳයි. ඊටාම හොඳ තැනකට ආවා. මේ තමයි ඔබට බලපාන තැන. මම ඔබ දෙපළගෙන්ම මේකට පිළිතුරු අපේක්ෂා කරනවා. ඒ තමයි දැන් බොහෝ ව්‍යාපාරිකයන් ඉන්නවා මේ වෙද්දී අර සහරාන්ගේ ප්‍රහාරයෙන් පස්සේ විශේෂයෙන්ම සංචාරක කර්මාන්ත, ඉදිකිරීම් කර්මාන්ත, ඇඟලුම් වේවා ක්‍රිබ් එකේ ඉන්නේ. අපි මේ තේරෙන භාෂාවෙන් කතා කරමු. ක්‍රිබ් එකේ ඉන්නේ. එතකොට පහුගිය මාස 3 තුලත් ඔවුන්ගේ ආදායම තිබුණේ නැහැ. බැංකු ණයක් ගන්න ගියාම මේ සහනදායී ක්‍රමයට තිබුණත් ණය ගන්න බෑ ක්‍රිබ් එකේ ඉන්නේ. ඊට පස්සේ ආදායම් පෙන්වන්න බෑ. මෙහිම තත්වයක ඉන්න ව්‍යාපාරිකයන්ට මොකක්ද එහෙමනම් පාවිච්චි කරන්න ඕන ක්‍රමවේදය? මොකක්ද ඔබතුමාලා යෝජනා කරන්නේ? මම මේ ඩිස්ට්‍රික්ට් මම ගිය අවුරුද්දේ ඔක්තෝබර් මාසේ ඕක කිව්වා. ක්‍රිබ් එකේ ඉන්න අයට
ක්‍රිබ් එකේ report එක විතරක් බලලා අපි ණය නොදෙන්න හිටියොත් මේ රටේ කිසිම කෙනෙකුට වැඩක් කරන්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා තමයි මම ඒ කාලේ යෝජනා කරුවේ මේ ගිය 2019 ඔක්තෝබර් මාසෙම යෝජනා කරුවා ක්‍රිබ් එකට නම වැටුණත් එයාට පොයින්ට් සිස්ටම් එකක් දෙන්න. පොයින්ට් සිස්ටම් එකක් දීලා එයා මේට ඉස්සරින් අවුරුදු ගානක තිස්සේ හොඳට මේ ණය ගෙවාගෙන ආපු පුද්ගලයෙක් නම් එයාට තව ණයක් දෙන්න පෙළඹෙන්න. බැංකුවට කියන්න මේක විතරක් පදනම් කරගෙන ණය නොදී ඉන්න එපයි කියලා. ඉතින් එවැනි නියෝගයක් මහ බැංකුවෙන් යන්න ඕනේ. මම හිතන්නේ දැන් ඔක්තෝබර් මාසයේ ඒ කාලේ ඉඳලා දැන් මහ බැංකුවේ අඩු ගන්න ඒ අදහස ඒ කාලේ ඉඳලා එන්නේ නැතිනේ. ඊට පස්සේ තාමත් ඒ ගැන මුකුත් කරලා නැහැ මට හිතේ නැහැට. කිරුවත් ඒක දැලිලා නැහැ කාටවත්. ඉතින් ඒව කරන්නට ඕනේ. දැන් ඔබතුමා තාමත් හොඳ තැනකට ඔක ගෙනාවේ. මේක ප්‍රැක්ටිකල් ප්‍රොබ්ලම් එකක් නේ. මේක ප්‍රායෝගිකව තියෙන ප්‍රශ්නයක්. ඉතින් මේ රටේ ඉන්න බොහෝ දෙනෙකුට ණය ගන්න බැරි වෙන්නේ ක්‍රිබ් එකේ නම තියෙන නිසා නම් භාගයක් ඉන්නේ ක්‍රිබ් එකේ නම් එන ණය දෙන්න බැරි නම් වැඩිපුර ද්‍රව සීතාල දීලා තියෙන මොකටද? අර ප්‍රශ්නේ විසඳන්න ඕනේ. ඔබතුමා කියපො. ඒ කියන්නේ ක්‍රිබ් එකේ නම තිබුණත් ඒ කියන්නේ නොගෙවා හින්නයි කියලා තිබුණත් ඒකට වෙන ක්‍රමවේදයක් හදන්නට ඕනේ. එයාට තව ණයක් දෙන්න. ඒක ප්‍රශ්නේ පැත්තකින් තියාගෙන වෙන මොකක් හරි ක්‍රයිටීරියා එකක් තියෙනවා නම් ඒකට එයාට මේ සහනය දෙන්න පුළුවන්. ඒක දෙන්න. නැත්තම් අපේ රටේ ව්‍යාපාරිකයෝ කියන අයට එහෙනම් කොහොමද නැත්තම් මේ ඉදිරියට යන්නේ වෙන්නේ? ඔව් දැන් ජනාධිපතිතුමත් කියනවානේ ඒ සමහර ව්‍යාපාරිකයන්ගේ ව්‍යාපාර කැඩිලා තියෙන කඩම් වැටලා තියෙන්නේ ඔවුන්ගේ වරදින් නෙවෙයි. හරියට හරි. අන්න ඒක තමයි හොඳ හරි කතාව. මොකද ඒ අයගේ වැරද්ද නෙමෙයි. පසුගිය අවුරුදු 4 අපිත් කීකේ හිටියා මේ ප්‍රතිපත්ති වල තියෙන දුර්වලතාවයන්. ඒ නැති ප්‍රශ්න නිසා රටේ ආර්ථිකය පසුබෑමට ලක් වුණා. එතකොට බොහෝ මේ ආයතන වලට ලොකු ප්‍රශ්නයක් බතු වුණා. ඒතර ඒ ආයතන බැටෙන්න පටන් ගත්තා. ඒකත් එක්ක සහරාන්ගේ බෝම්බය ආවා. ඒතර තවත් දුරටත් වැටුණා. ඉතින් ඒ නිසා ඒ ආයතනට දැන් සහනයක් දෙන්නට ඕනේ. ඉතින් එයාගේ නම ක්‍රිබ් එකේ තිබුණා වාරික 4ක් ගෙව්වේ නැහැ කියලා කියන්නේ දැන් අපි සමහරක් කරලා කියනවානේ වාරික 3ක් ගෙවන්න නැතුව කාර් එක සීස් කරුවයි කියලා. අපි ඒ මිනිස්සුන්ට බනිනවානේ. ඉතින් එහෙමනම් මේ වාරික 3ක් නොගෙවා කාර් එක සීස් වෙන්නේ නැහැ. තව ණයක් ගන්නම් බැරි නම් ඊට පස්සේ ආයතනේ වැහිලා 100ක් පාරට වැටෙනවා නම් ඒකත් වරද්දක් නේ. ඉතින් එහෙම හිතන්න පුරුදු වෙන්නට ඕනේ. ඉතින් එහෙම නම් ඒකට විසඳුමක් හොයන්නට ඕනේ. අද රෑ ලයිට් දාගෙන හරි මහ බැංකුව හොයන්නට ඕනේ ඒකට. දැන් සිරිවර්ධන මහත්තයා ඔව් මම හිතන්නේ මම අධිපතිතුමා හිටපු අධිපතිතුමා කීප එක තව පොඩි දෙයක් එකතු කරන්නම් දිනුෂ. ඊටම වැදගත් මේක ඒ කියන මේ මාතෘකාව ලංකාවේ මම හැමතිස්සෙම ආසයි මේ නම්බරත් එක කියන්න මොකද එතකොට තමයි හරි වැදගත්. ලංකාවේ ලියාපදිංචි ආයතන ඒ කියන්නේ ව්‍යවසායකයෝ ලක්ෂ 5ක් විතර ඉන්නවා. ඔය ලක්ෂ 5ක් ඉන්න ව්‍යවසායකයන්ගෙන් 85%ක්ම සුළු හා මධ්‍ය ශුද්ධ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයෝ. ඒ කියන්නේ ටර්නෝවර් එක ඒ කියන්නේ අවුරුද්දක පිරිවැටුම මිලියන 750ට වඩා අඩු කට්ටිය. ඒ කියන්නේ ආයතනක 300ට වඩා අඩුවෙන් ඉන්න වගේ ආයතන. 85%ක්. එතකොට මේ 85% තමයි මේ බලපෑම ලොකුවටම තියෙන්නේ. මේ කියන අධිපතිතුමා කියපු මේ ඔක්කොම ප්‍රශ්න තියෙන්නේ මේ හුඟක් වෙලාට මේ කට්ටියට. එතකොට මේ කට්ටිය ගාව මුළු ලංකාවේ ඉන්න වැඩ කරන ජනතාවගෙන් 45% වැඩ කරන්නේ මෙතන. ඊළඟට මුළු ආර්ථිකයේ සමස්ත ආර්ථිකයෙන් 50%කට වඩා දායකත්ව දෙන්නේ මේ ආයතන ටික. ඉතින් මේ ආයතන කඩා වැටුනොත් සමස්ත ආර්ථිකය කඩා වැටෙනවා. මේක තමයි ජනාධිපතිතුමා කිව්වේ. මේ ආයතන ටික බේර ගන්න ඕනේ කියන එක. ඉතින් මේ ආයතන බේර ගන්න නම් පොඩ්ඩක් අපි අර වෙනස් විදිහට හිතන්න පුරුදු වෙන්න ඕනේ. මේවා ඒ මිනිස්සුන්ගේ වර්ධකින් වෙච්ච දේවල් නෙමෙයි. මේ ඒ ව්‍යවසායකයන්ගේ කර්මාන්තශාලාව වෙච්ච වරදක් නෙමෙයි. ගිය අවුරුද්දේ සහරාන්ගේ ප්‍රශ්නේ අවුරුදු 4-5ක් ආර්ථික ඉතාම සෙමින් ගමන් කරේ. දැන් බලාපොරොත්තු වෙන කොවිඩ් එකක් ඇවිල්ලා තියෙනවා. ඒ නිසා මේ වෙලාවේ අපි හැම දන්න හැම ටූල් එකක්ම මේවල මම පාවිච්චි කරන්න ඕනේ මේක ළඟ බේර ගන්න. නැත්තම් සමස්ත ආර්ථිකය කඩා වැටෙනවා. ඔව්. දැන් ඔබතුමා එක කිව්වන් පස්සේ ටිකක් අපේ කකුල් වෙවුලන්න පටන් ගන්නවා. ඒ කියන්නේ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුව ව්‍යවසායිකයෝ තමයි ලංකාවේ ආර්ථිකයෙන් 85%ක්. ඒකට සේවා නියුක්තිය ගත්තාම ඔබ සහ මා අතරින් 45 දෙනෙක් වැඩ කරන්නේ අර 85 දෙනා අතරේ. ඊට පස්සේ ජාතික ආර්ථිකයට 50ක දායකත්වය දක්වන්නේ මේ පිරිස. මට මතකයි ඔය රවි ලියනගේ මහත්මයලා වගේ ඒ කියන්නේ මහා පරිමාණ ව්‍යාපාරිකයෝ කතා කරලා තිබුණ එක තැනකදී මේ අපේ යුතුයකමක් අපි ලෑස්ති ඒකට ඒ කියන්නේ අපි විසින් අර 85 දෙනා ආරක්ෂා කරන්න කියලා. මම හිතන්නේ එහෙම ප්‍රවේශයකුත් ඒ කියන්නේ දේශීය ශක්තිමත් මහා පරිමාණ ව්‍යවසායකයන්ගේ අවශ්‍යයි. දැන් අර සහරාන්ගේ ප්‍රහාරය නිසා දණින් වැටිච්ච මේ සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයෝ කොවිඩ් නිසා හාන්සිම වෙලා
ඔබතුමාලා මොනවද යෝජනා කරන ටූල්ස්? ඒ කියන්නේ තවම මං හිතන්නේ අද දවසේ රෑ මේ මහ බැංකුවේ ලයිට් දාලා නැහැ. අපි රෑ මේ ලයිට් දාගෙන කතා කරන ඔබතුමාලා මොනවද යෝජනා කරන්නේ? මෙහෙමයි. දැන් ප්‍රධානම ඒගොල්ලන් තියෙන ගැටලුව තමයි දැන් ආර්ථිකය විවෘත කරා. දැන් ඒගොල්ලෝ වැඩ කටයුතු පටන් ගන්න ඕනේ. ඒගොල්ලන්ට නිෂ්පාදන වලට ඉල්ලුමක් ලැබෙනවා. නමුත් ඒ ඉල්ලුමට සපයන්න මේගොල්ලන්ට මුදල් අවශ්‍යයි. ආර්ථික අපෝ කර්මාන්තශාලා ඒ නිෂ්පාදන කටයුතු වැඩ පටන් ගන්න. ඒගොල්ලන්ට ඊට අමතරව මේ පහුගිය ටිකේ දිගටම ඒගොල්ලෝ පඩි ගෙවාගෙන ඉන්නවා. ඒගොල්ලන්ගේ වැඩක් නොකර ආදායමක් නැතුව පඩි ගෙවාගෙන ඉන්නවා. හුඟක් ආයතන. ඉතින් එතකොට ඒගොල්ලන් තවත් ඒගොල්ලන්ගේ ඉතුරුම් වලට ලොකු බලපෑමක් කරලා තියෙන්නේ. මේ නිසා ඉක්මනින්ම මේගොල්ලන්ට මුදල් අතර ලැබීමේ ක්‍රමයක් සැලසිය යුතුයි. මේකට තමයි ජනාධිපතිතුමා කිව්වේ බිලියන 150ක් වහාම දෙන්න 104 පොලියට. මොකද මේගොල්ලන්ට තව ඉහළ පොලියක් ගෙවන්න බෑ. මොකද හේතුව ඔබතුමා අපි අධිපතිතුමා දන්නවා මේ හැම සුළු මධ්‍ය පරිමාණ දේශීය අපි තුමු දේශීය වෙළඳපොළට භාණ්ඩ නිකුත් කරන කට්ටිය කියලා මේ හුඟක් භාණ්ඩ ඒ වෙලාවේ මුදල් හම්බෙන්නේ නැහැ. මාස 2කින් 3කින් තමයි මේ දාන භාණ්ඩ වලට මුදල් හම්බෙන්නේ. එතකොට ඒ කියන්නේ යා නිෂ්පාදනයේ ඉදිරි නිෂ්පාදනයේ මාස 3කට අවශ්‍ය වන කාරක ප්‍රාග්ධනය අවශ්‍ය වෙනවා. කාරක වියදම් ඒ කියන්නේ ඔපරේෂනල් එක්ස්පෙන්සස් අවශ්‍ය වෙනවා. වර්කින් කැපිටල් එක අවශ්‍ය වෙනවා. එතකොට වර්කින් කැපිටල් එක මාස 3ක විතර ප්‍රමාණයක් ඒගොල්ලන් නැතුව මේ කර්මාන්ත පටන් ගන්න අමාරුයි. මේකට තමයි ඉතාමත්ම ඉක්මනින් මැදිහත් වෙන්න කියලා ජනාධිපතිතුමා කිව්වේ. ඒ වගේම දැන් ඉන්දිකරීම් අංශය ඉදිකරීම් අංශයේ පහුගිය ටිකේ රජයෙන් කරන තියෙන ගෙවීම් ගොඩක් කරුණා බැරුණා අයවැය තීච්ච ගැටලු නිසා. ඒ අනුමත කිරීම නොකරුණු නිසා. දැන් ජනාධිපතිතුමා කිව්වේ ඒකයි ඒගොල්ලන්ට ඒක ආරක්ෂිත සිකියුරිටි එක විදිහට තියාගෙන මේගොල්ලන්ට සල්ලි දෙන්න කියලා. මේගොල්ලන්ට සල්ලි දෙන්න ආපහු ඉදිකරීම් කර්මාන්තේ පටන් ගන්න. මේවා වෙන්න ඕනේ. හැබැයි අපි දැන් ඔය ලීක් අපි දැන් ද්‍රවශීලතාවය වැඩි කරා බිලියන 150ක් මහ බැංකුව දෙන්න ලෑස්ති. නමුත් මේ ඔක්කොම දුන්නත් වැඩක් නැහැ. අර ජනාධිපති අධිපතිතුමා කිව්වාගේ අර ටැප් එක ඉක්මනට හදන්න ඕනේ. ඉක්මනට මේක ගලන්න යන්න ඕනේ මිනිස්සුන්ට. ඒ ගැලුවේ නැත්තම් මුදල් අතට ගියේ නැත්තම් අපි ආර්ථිකය විවෘත රට වැඩක් නැහැ. නිෂ්පාදකයාට නිෂ්පාදන කටයුතු පටන් ගන්න විදියක් නැහැ. දැන් ජනාධිපතිතුමා මේ කරපු ප්‍රකාශය ඒ කියන්නේ දේශපාලනික අර්ථයෙන් නෙවෙයි කියන කාරණාව පැහැදිලිවම ඔබතුමා කිව්වා වගේ දැන් අර ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන්ට අතීතයේදී සිදු කළ සහ කියන්නේ ආණ්ඩුවෙන් ලැබෙන්න ඕනේ මුදල අපකරයක් විදිහට තබාගෙන ණයක් දෙන්න කියපේ. අපි දන්නවා පහුගිය කාල සීමාවෙදී ඒ ආණ්ඩුවට හිතවත් කොන්ත්‍රාත්කරුවන්ට තමයි අවස්ථාව වැඩිපුර ලැබෙන්නේ නැත්තේ. එහෙනම් දේශපාලනික අර්ථයක් නම් මේකේ ගත්තේ මේම තීරණයකට එන්න ඕනේ නැහැ. කියන්නේ ජනාධිපතිතුමාගේ මේ ප්‍රකාශයේ අරමුණ පැහැදිලි දේශපාලනික අවශ්‍යතාවක් නොවේ ආර්ථික ගොඩනැගීමේ අවශ්‍යතාවක්. ඔබතුමා අග්‍රාමාත්‍යතුමාගේ ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශකතුමා දැන් කියනවා ටැංකියට වතුර වැඩිපුර දැම්මා ඒක හරියන්නේ නැහැ. ටැප් එක හදන්න ඕනේ කියලා. ඒකට මුදල් ඇමතුමාගේ පැත්තට මේකේ වගකීම එන්නේ නැද්ද? මේ தত্ত্বය බොහෝ රටවල් වල සිදු වෙලා තිබෙන්නේ මුදල් අමාත්‍යාංශය සහ මහා බැංකුව එකතු වෙලා මේවට විසඳුම් හොයලා තියෙනවා. විසඳුම් හොයන්නට ඕනේ. ලෝකේ හැමතැනම දැන් කෙරෙනෙත් ඒකයි. මම මහා බැංකුව අධිපතිවරයා ඉන්න කාලෙත් අපි මේ ගැන ගාක් සාකච්ඡා කරනවා. යම් යම් ප්‍රශ්න තිබුණානේ. මම ඉන්න කාලෙත් ඔබතුමා මුලින්ම කිව්වා වගේ මේ ලෝකේ ආර්ථික අර්බුදයක් ආවා, බැංකු කඩා වැටුණා, තෙල් බිල වැඩි වුණා, යුද්ධ තිබුණා. ඒ ඔක්කොම තිබුණා. ඒ ගැන අපි කුලමුණා කියන්න අවශ්‍ය නැහැ. ඒ ප්‍රශ්න වලට හැමදාම හොයන්නට ඕනේ යම් විසඳුම්. ඉතින් දැන් මම පොඩි උදාහරණයක් දෙන්න. දැන් අර මේ කන්ස්ට්‍රක්ෂන් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ මුදල් ගෙවා ගන්න බැරි වුණා කියලා කියනවා. දැන් මේකේ ලොකු ප්‍රශ්නයක් දැන්. මම හිතන්නේ බිලියන 60ක් විතර ගෙවලා නැහැ. දැන් මේ බිලියන 60 හිර වෙනවයි කියලා කියන්නේ ඒකෙන් ගෙවන්න තියෙන තව ගොඩාක් දේවල් තියෙනවානේ දිනුෂ. ඔව්. දැන් මේ මුදල් ටික කොන්ත්‍රාත්කරුවට ආවම කොන්ත්‍රාත්කරුවට මේ මුළු මුදලම හම්බ වෙන්නේ නැහැ. එයාගේ ප්‍රොෆිට් එක නෙමෙයි. එයාට සබ් කන්ට්‍රැක්ටර්ස්ලා ඉන්නවා, පඩි නඩි ගෙවන්න තියෙනවා, ඉලෙක්ට්‍රිසිටි බිල් ගෙවන්න තියෙනවා, තව මොනවා හරි ගෙවන්න තියෙනවා, ගෙනාපු සප්ලයිස්ලට ගෙවන්න තියෙනවා. ඉතින් මේ සල්ලි ටික ආයි යන්න ඕනේ දිගටම. දැන් අතන හිර වෙලා තිබිච්ච ගමන්ම ඒක යන්නේ නැහැ. ඉතින් ඒ ටැප් එක අරින්නේ කොහොමද? මම හිතන්නේ SRR එක. දැන් ඔබතුමාගේ කිව්වේ SRR එකට කොටසක් හැටියට පාවිච්චි කරන්න පුළුවන් මේ මුදල් ගෙවන්න තියෙනවා නම් රජයට ඒ මුදල් කොන්ත්‍රාත්කරුවන් ගෙවලා නැත්නම් ඒ මුදල් ටික හිර වෙලා තියෙනවා නම් බැංකුව තුල බැංකුවට කියන හරි ඕගොල්ලෝ මේක SRR එක හැටියට පාවිච්චි කරන්න. එහෙම තියෙනවා නම් ඒකත් පාවිච්චි කරන්න කියලා. ඒතර ඒ වගේ out of the box කරන්න ඕනේ මේක. out of the box thinking එකක් තියෙනට ඕනේ. මේක දර තිබිච්ච සාම්ප්‍රදායිකම தත්ත්වය ගැන හිත හිටියානම් මේ වැඩේ කෙරෙන්නේ නැහැ.
අන්තිමට වෙන්නේ අර ව්‍යවසායකයන් කඩාවට යනවා. ඊට පස්සේ මිනිස්සුන්ට රැකියාවල අහිමි වෙනවා. ඒ රිස්ක් එක දැනගත්තම අනිත් ඒවා කරන්න රිස්ක් එකක් ගන්නවා. ඒ රිස්ක් එක තේරුම් ගන්නට ඕනේ. රිස්ක් එක තේරුම් අරන් අනිත් ඒවා කිරුවනේ. දැන් මම ඒක උදාහරණයක් දුන්නේ. ඒතකොට ඒ වගේ දෙයක් කිරුවා නම් දිනුෂ එතකොට අර සල්ලි ටික ගලා යනවා. ඒතකොට ඒ බිලියන 56 හරි 60 හරි ගියා නම් නැවත වරක් ආර්ථිකයට ඒක ලොකු දෙයක්. ඒතකොට ආයිසරක් මේ යන්ත්‍රය කැරකෙන්න පටන් ගන්නවා. මොකද මම හැමතිස්සෙම කියන දෙයක් තමයි එක පුද්ගලයෙක්ගේ වියදම තව පුද්ගලයෙක්ගේ ආදායම. ඒක මතක තියාගන්නට ඕනේ. මේ යන්ත්‍රය කැරකෙන්නට නම් මිනිස්සු වියදම් කරන්න පටන් ගන්න ඕනේ. සල්ලි වියදම් වෙන්නට ඕනේ. හැමතිස්සෙම අපි කියනවනේ ඉතුරු කරමු කිසුර ඒක විතරක්ම දිගටම ඔක්කොමලා ඉතුරු කරගෙන හිටියොත් මොකද්ද වෙන බිස්නස් එක? හා වෙන්නේ නැහනේ. වියදම් කරන්න ඕනේ. කන්න බොන්න වියදම් කරන්න, අඳුම් පැළඳුම් ගන්න ඕනේ, කාර් ගන්න ඕනේ, ඇවිදින්න ඕනේ, විනෝද වෙන්න ඕනේ. ඒ ඔක්කොම වියදම්. ඒ වියදම වෙන කෙනෙක්ගේ ආදායම වෙනවා. ඉතින් ඒ චක්‍රේ කැරකෙන්නට නම් ඒ චක්‍රේ කැරකෙන්නට අපි උදව් කරන්නට ඕනේ. අපි එක තැනක හිර කරලා තිබ්බොතින් චක්‍රේ කැරකෙන්නේ නැහැ. ඉතින් ඒ චක්‍රේ කරකවන්න හැමතැනින්ම ගිහලා හොයන්න ඕනේ මහ බැංකුව. මුදල් අමාත්‍යාංශය. මුදල් අමාත්‍යාංශයේ මුදල් ඇමතිගේ වැඩක් නෙමෙයි ඒක. ඒකට නිලධාරීන් ඉන්නවා. බලන්න මුදල් අමාත්‍යාංශයේ කී දෙනෙක් ඉන්නවද කියලා. කී දෙනෙක් ඉන්නවද? මම දහස් ගණනක් ඇති. ඉතින් ඒ ඔක්කොම ඒ සබ්ජෙක්ට් එක ඉගෙනගෙන ඒ අය දෙපාර්තමේන්තු තියෙනවා. මේ දෙපාර්තමේන්තුව අර දෙපාර්තමේන්තුව තව මොකක් හරි දෙපාර්තමේන්තුව කියලා තියෙනවා. මේ සිරිවර්ධන මහත්තයා මට අවතර දානවා ඒව ගැන. ඊට මේ දෙපාර්තමේන්තුවට දාලා තියෙන හොඳම කට්ටිය. ඉතින් ඒ අය කියන්න ඕනේ මේවා. මේවා මුදල් ඇමතිතුමාගේ වැඩක් නෙමෙයි. ජනාධිපතිතුමා දන්නේ නැහැ මොකද්ද මේ මෙවලම් කියලා. ඒක ජනාධිපතිතුමා දැනගන්න ඕනෙත් නැහැ. ඒකට ජනාධිපතිතුමා කියන්නේ ඕගොල්ලෝ මෙවලම් පාවිච්චි කරන්න කියලා. මුදල් ඇමතිතුමා කියන්නේ ඕනේ ඒක පාවිච්චි කරන්න. ඒක තමයි දැන් කියලා තියෙන්නේ. ඒ මෙවලම් හදකස්ස කරන එක මේ ඒ අයගේ වගකීමක්. ඒත් ඒ අය දැනගන්න ඕනේ දැන් මේක කරකින්නට නම් මේ ටැප් එක හරි ගස්ස ගන්නට ඕනේ. මේකේ වැල්ව් එක කැඩිලා. එහෙනම් අලුත් වැල්ව් එකක් දාන්න. ඔව්. දැන් මේත් එක්කම අපිට පුළුවන් නෙලවෙන්න. ඒ කියන්නේ මීට සතියකට හමාරකට කලින් සමහරට ඔබතුමත් ඒකට සහභාගී වෙන්නේ නැති අග්‍රාමාත්‍යතුමා ඒ කියන්නේ මුදල් ඇමතිතුමා විදියට එතුමා මේ මහ බැංකු නිලධාරීන් ගෙන්නලා ද ෆිනෑන්ස් ප්‍රශ්න පිළිබඳව කතා කළා. එතකොට දැන් එතනදිත් මම හිතන්නේ එතුමත් ටිකක් තදින් කතා කර උපදෙස් දෙන්න උනා. ඒ කිව්වන් පස්සේ තමයි මුදල් ගෙවන්න තීරණය කළේ. එතුමා කිව්වේ මුදල් ගෙවන්න තීරණය විතරක් නෙමෙයි. මෙතන මුලින්ම එතුමාත් කිව්වා මමත් ඒ ගැන මමත් උපදේශකයෙක් හැටියට මමත් කිව්වා මෙයා වැටෙන්න දෙන්න එපා. මේ ඇවිල්ලා ඊටාත්ම තීරණාත්මක වෙලාවක්. රටේ ජනතාවට ලොකු ප්‍රශ්න තියෙන වෙලාවක්. කොවිඩ් ප්‍රශ්නයක් තියෙනවා. රටේ ආර්ථිකයේ ලොකු කැළඹීමකට පත් වෙලා තියෙනවා. ඒ කැළඹීමට තවත් කැළඹීමක් එකතු කරන්න ඕනේ නෑ නේ දිනුෂ. කොයි රටේද එහෙම කැළඹීමකට තවත් විහිං එකතු කරගන්නේ? මෙච්චර අවුරුදු 80ක් තිබිච්ච ආයතනයක් කඩා වැටෙන්න ඉඩ දෙන්න ඕනේ කොහොම හරි කරලා රැක ගන්නට ඕනේ. ඔබතුමා ඇක්ෂන් ප්ලෑන් එකක් දුන්නා. මම ඇක්ෂන් ප්ලෑන් එක දුන්නා. ඔබතුමා අහන්න මේ සිරිවර්ධන මහත්මයාගේ 2008 දී එකක් නෙමෙයි. කම්පැනි 12ක් වැටෙන්න ගියා. සෙලාන් බැංකුව වැටෙන්න ගියා. ඒ කාලේ තීරණාත්මක වෙලාවක්. යුද්ධය අවසන් කාලය. ඊටාත්ම වැදගත් කාලයක් අපේ රටට, අපේ ඉතිහාසයට. ඒ වෙලාවේ බැංකුව සහ මූල්‍ය ආයතන 12ක් කඩා වැටුණා නම් මොකද්ද අපි කරන යුද්ධේ? ඉතින් ඒ නිසා අපි ඒක ගැන තේරුම් ගත්තා. ඊට පස්සේ අපි හිතුවා මොනවා වුණත් අපි මේක රැක ගන්නවා. එහෙම තමයි මේක ක්‍රියාත්මක වෙන්නේ. අපි රැකගත්තා. ඊට පස්සේ මේ හැම ආයතනයක්ම ඉතාමත්ම හොඳින් ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නකම් අපි මේක බලාගෙන හිටියා. සෙලාන් බැංක් එක ඒක උදාහරණයක්. අවුරුදු මේ මාස 12ක් යන ඉස්සරේ ඒක නිට්ටාවටම සුව වුණා. ඒතර ඒ කාලේ මේ මහතුරු දිගින් දිගටම වැඩ කෙරුවා. ඔව්. සිරිවර්ධන මහත්තයා ඒ කියන්නේ ඔබතුමාලගේ ඒ සැලසුමේ ආවනම් මේ හතුපි පෙන්න වගේ මූල්‍ය ආයතන බිහි වෙලා අද මේ ගැටලුව මෙච්චර දුරදි කියන්නේ නැහැ නේද? ඉතින් නෝෂ අධිපතිතුමා මේ පිටුපත අධිපතිතුමා පැහැදිලි කරා ඔය ප්‍රශ්නේ 2008 වෙච්ච ප්‍රශ්නේ. ඒකම එතුමාගේ මග පින්මේන යටතේ 2013 අපි තීරණය කරා දැන් මේ එතකොට ඊටාම ආර්ථික ශක්තිමත්. ඊටාමත් ශක්තිමත් ආර්ථිකයක් තියෙනවා වෙලාව. එතකොට රට තුළ වර්ධන වේගය හොඳයි. මූල්‍යාංශය ඊටාම ශක්තිමත්. අපිට රිසෝස් හොඳට තිබුණා. ඒ වෙලාවේ නමුත් තීරණය කරා අපි ඒ වෙලාවේ අපි 2000 මතක ඇති අධිපතිතුමාට අපේ අදහසක් තියුණ 2020 වෙනකොට ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ ඒක පුද්ගල ආදායම $7,000ට යන. ඒක තමයි අපේ ඒ දවස්වල ටාගට් එක තිබුණේ.
අපි දැන් ඇත්තටම අපි ඉන්නේ 4000ට අඩුවෙන් 3900 ගානේ ඉන්නේ. නමුත් අපිට ටාගට් එකක් තුන 2014 පටන් ගන්නකොට අපිට ඩොලර් 7000 ඉකොනොමියකට ගෙනියන්න. ඉතින් ඒ ඩොලර් 7000 ඉකොනොමියකට ආර්ථිකය අරන් යන්න නම් මූලිකම අවශ්‍ය දේ තමයි ශක්තිමත් මූල්‍යාංශයක් අවශ්‍යයි අපිට. ශක්තිමත් මූල්‍යාංශයක් තිබුණොත් විතර රටකට පුළුවන් වෙන්නේ ඒ වගේ පිම්මක් පනින්න. ඒ වගේම අපි පෙන්වු දුන්න පහුගිය ඒ අවුරුදු 2009 සිට 2005 සිට 2014 දක්වා කාලය තුල ඩොලර් බිලියන 25 ඉකොනොමිය ඩොලර් බිලියන 80 ඉකොනොමියකට ගෙනාවා. තුන් ගුණයකට ගෙනාවා. ඉතින් අපිට විශ්වාසයක් තුණා අපිට මේ ඩොලර් බිලියන 75කට ගෙන අපේ ඉකොනොමියක per capita එක 4000ට කිට්ටුවට ගෙන අපේ ඉකොනොමියක ඩොලර් 4000කට 7000ට ගෙනියන්න පුළුවන් කියන එක. නමුත් ඒකට වන මූලික අවශ්‍යතාවය තමයි ඊටාම ශක්තිමත් මූල්‍යාංශයක් ගොඩනැගීම. ඒ හින්දා තමයි මෙතුමාගේ මඟ පෙන්වීම යටතේ අපි මූල්‍යාංශය ශක්තිමත් කරන්න වැඩසටහනක් ගෙනාවා. 2013 අන්තිම 2017 තමයි ක්‍රියාත්මක කරන්න පටන් ගත්තේ. මේ අධිපතිතුමාගේ නායකත්වය යටතේ ඒකට ජනාධිපතිතුමාගේ අපිට ආශිර්වාද ලැබුණා. එතකොට ඒකෙදී අපිට විශේෂ බැංකු සහ ෆිනෑන්ස් කම්පැනිස් මූල්‍ය ආයතන බැංකු නොවන මූල්‍ය ආයතන දෙකම ඉතා විශාල ප්‍රමාණයක් රට තුළ තිබුණා. බැංකු තිබුණා 32ක් අපි ගාව. ඊට අමතරව මූල්‍ය ආයතන තිබුණා මේ බැංකු නොවන මූල්‍ය ආයතන තුන 58ක්. ඇත්තටම මේ 58 තුල ඉතාමත්ම ශක්තිමත් මූල්‍ය ආයතනක් තිබුණා බැංකු නොවන ඉතාම දුර්වල ඒවාත් තිබුණා. මේ නිසා අපි වැඩසටහනක් හැදුවා. අපි ඒකට කිව්වා ෆිනෑන්ෂියල් සෙක්ටර් කොන්සොලිඩේෂන් ප්‍රෝග්‍රෑම් කියලා. ඒක අපි මං හිතන්නේ ජනගත කරාම අපි මං හිතන්නේ රැස්වීම් තියන්නේ නැති බැංකු වලටයි ජනතාවටයි අවුරුදු පුරාම අපි ඒක කිව්වා හැම ආයතනකම ප්‍රධාන ආයතන වල ඔව් CEO ලා ගෙනහලා බැංකු චාර්මන්ලා ගෙනහලා ඔක්කොට මේක දැනුවත් කළා තමයි පටන් ගත්තේ. එතෙන්දී අපි බලාපොරොත්තු වුණේ දුර්වල ආයතන බැංකු හෝ මූල්‍ය ආයතන බැංකු නොවන මූල්‍ය ආයතන දුර්වල තිබුණොත් අපිට අර පිම්ම පයන්නේ බෑ ආර්ථිකේ. එහෙමනම් මේ ආයතන ටික දුර්වල ආයතන ටික ශක්තිමත් කරන්න ඕනේ. කොහොමද ශක්තිමත් කරන්නේ කියන එක තමයි අපි වැඩසටහන හැදුවේ. උදාහරණයක් විදිහට ගත්තොත් සමහර බැංකු තිබුණා අපිට ඒවා ඉතාම කුඩා බැංකු. අපි කිව්වා මේ කුඩා බැංකු මෙහෙම වැඩක් නැහැ. මේවෙන් එච්චර ආර්ථිකයට ප්‍රයෝජනයක් නැහැ. අපි ඒවට කිව්වා ඕගොල්ලෝ ලොකු බැංකුත් එක්ක සම්බන්ධ වෙන්න. එහෙම නැත්නම් සමහරක් ඒවා තුන එකම ආයතනයේ බැංකු දෙකක් කරන් යනවා තේරුමක් නැහැ. ඒ වගේ අපි කිව්වා ඒගොල්ලෝ දෙන්න එකතු වෙන්න. ඒ වගේ තායත උදාහරණයක් විදිහට ගත්තොත් DFCC වර්ධන සහ DFCC මේ දෙක එකතු වුණා ඒ වෙලාවේ. ඊළඟට ලංකා බැංකුවේ තිබුණා ෆිනෑන්ස් කම්පැනි තුනක්. අපි කිව්වා ඔයගොල්ලන් තුනක් වැඩක් නැහැ. ඔයගොල්ලෝ එකක් කරන්න. ඒ තුන අපි එකතු කරලා එකක් හැදුවා. අන්න ඒ වගේ අපි සැලැස්මක් ආයතනෙන් ආයතනට හැදුවා. ආයතනෙන් ආයතනට සැලැස්මක් හැදුවා. ඔය ෆිනෑන්ස් කම්පැනි 58ටම. හදලා ඒක අපි ඒ 58 විශේෂයෙන්ම අපි බැංකු වලට ඒ වගේ කුඩා ආයතනවලට අපි සම්බන්ධ වෙන්න බැංකු නොවන ආයතන වලට 58ට අපි කිව්වා අපි ඒක පළවෙනි බෙදුව කොටස් තුනකට. කොටස් තුනකට බෙදලා අපි කිව්වා පළවෙනි කොටසේ අපි කැටගරි A කියලා. කැටගරි A කියන්නේ අපි නිර්ණායකයන් තුනක් දැම්මා. ඒ කාලේ තිබිච්ච ආර්ථිකයේ තිබිච්ච තත්ත්වයන් අනුව නිර්ණායකයන් තුනක් දැම්මා. පළවෙනි නිර්ණායකය තමයි ඒගොල්ලන්ගේ ඇසට් බේස් එක. ඒ කියන්නේ වත්කම් තියෙන්න ඕනේ බිලියන 8කට වඩා. ඒ අවස්ථාව වෙනකොට. ඒක පළවෙනි නිර්ණායකය. දෙවෙනි නිර්ණායකය තමයි ඒගොල්ලන්ගේ ප්‍රාග්ධනය කැපිටල් එක බිලියනයකට වඩා තියෙන්න ඕනේ. තුන්වෙනි නිර්ණායකය තමයි ඒගොල්ලන්ට හොඳ රෙකෝඩ් එකක් තියෙන්න ඕනේ. ඔය නිර්ණායකයන් තුන තියෙන හොඳටම තියෙන ආයතන ටික කැටගරි A පළවෙනි ගෲප් එකට ගත්තා අපි. එහෙම ඔය නිර්ණායකයන් එකක් හෝ දුර්වල එකක් තියෙනවා නම් ඒක ඒ නිර්ණායකයන් තුන එකක් හෝ නැත්තම් මූල්‍ය ආයතන එක ඒව ගත්තා අපි කැටගරි B දෙවෙනි ගෲප් එකට. ඊළඟ තුන්වෙනි ගෲප් එකට ඒ වෙනකොට එකම එක ෆිනෑන්ස් කම්පැනියයි තිබුණේ ප්‍රශ්නයක් තියෙන. CIFL එක සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට් ෆිනෑන්ස් කම්පැනි විතරයි. එච්චරමයි ප්‍රශ්නයක් තිබිච්ච එකක් තිබුණේ. අර වේ ප්‍රශ්න තිබුණා ඒ විතරම අපි ඒ එකම අර කැටගරි B එකේ තිබුණා මූල්‍ය ආයතන 5ක්. අපි හඳුනගෙන ඒවා වහාම ප්‍රතිව්‍යුහගත කළ යුතුයි කියලා. ප්‍රතිව්‍යුහගත කරන්න ඒ පහට වෙනම සැලසුම් පහක් හදුවා. ඒ ආයතන පහ තමයි ද ෆිනෑන්ස් ආයතනය, ETI ආයතනය, ඊට පස්සේ සිටි ෆිනෑන්ස් ආයතනය, UBA ෆිනෑන්ස් ආයතනය ඔහොම කියලා පහක් තිබුණා අපිට. එතකොට ඒවට අපි වෙන වෙනම සැලසුම් කරලා ඒගොල්ලන්ට කිව්වා ආයෝජනය ගේන්න එහෙම නැත්නම් එකතු වෙන්න. ඒගොල්ලෝ තව කෙනෙක් එක්ක. තව ලොකු ෆිනෑන්ස් මුදල් ආයතනයක් එක්ක ලොකු එකතු වෙන්න කියලා. මේක අපි ඊට පස්සේ ද ෆිනෑන්ස් එකට විශේෂයෙන්ම ද ෆිනෑන්ස් ආයතනයේ අධිපතිතුමාට මතක ඇති පළවෙනි වතාවට මෙතුමාගේ මූලවෘත්තෙන් පටන් ගත්ත අපි අර
ආරක්ෂණ ඉන්ෂුරන්ස් ෆන්ඩ් එක තිබුණානේ. ඉන්ෂුරන්ස් ෆන්ඩ් එකෙන් බිලියන 6ක් අනුමත කරා මුදල් මණ්ඩලය. අනුමත කළා දුන්න ද ෆිනෑන්ස් එකට ඒක දුන්නේ 4 වෙනි කාර්තුවේ 2014. නමුත් අවාසනාව තියෙන්නේ ඒකම අපි හොඳම අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කරා ද ෆිනෑන්ස් එකට. ප්‍රධාන විධායක නිලධාරී සහ අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කළා අපි කිව්වා ඒගොල්ලන්ගේ අවුරුදු 5ක ඉදිරි වැඩසටහන ගත්තා. අරගෙන ඒකට තමයි බිලියන 6 දුන්නේ. ඒකෙන් ආපහු ද ෆිනෑන්ස් ආයතනය ප්‍රකෘතිමත් වත්තට ගන්න කියන එක. නමුත් අවාසනාවකට මේ සම්පූර්ණ කොන්සොලිඩේෂන් වැඩ ප්‍රෝග්‍රෑම් එකම 2015 ජනවාරි දී නැවතුණා. ඔව්. හරි. අධිපතිතුමනි හිටපු අධිපතිතුමනි දැන් ද ෆිනෑන්ස් ආයතනය ගත්තොත් තැන්පත්කරුවන් 10076ක් ඔබතුමාගේ වාර්තාවලට අනුව මේ වෙද්දී මොකක් වේද කියලා දන්නේ නැතුව ඉන්නවා. අනිත් පැත්තෙන් රුපියල් බිලියන 22.6ක් මේ තැන්පත්කරුවන්ගේ මුදල ඊළඟට මහ බැංකුව මේක ගෙවන්න කියලා තව මුදලක් වැය කරනවා. මොකද්ද කොතනද වැරදුනේ? මොකද්ද මේ සිද්ධ වුනේ? මේවා එකින් එක විතරක් බලන්න බෑ. මේ ප්‍රශ්නේ හෝලිස්ටිකලි ඒ කියන්නේ සාර්ව දැක්මක් තියෙන්න ඕනේ. දැකලා ඒකට පිළියමක් යොදවන්නට ඕනේ. දැන් මම දැක්ක ඊ පෙරේද කියනවා මහ බැංකුව මේ ආයතන 20ක ප්‍රශ්න තියෙනවා කියලා. ආයතන එකක් දෙකක ප්‍රශ්න තිබුණා නම් ඒ ආයතන දෙක ප්‍රශ්නේ තියෙන්නේ අපිට හිතන්න පුළුවන් ඒ ආයතන වල වැරද්ද කියලා. ඔව්. ඒක 20ක ප්‍රශ්න තියෙනවා නම් මේ මොකක් හරි ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් එහෙම නොවෙන්නට මේවට ලොකු මේ උත්සාහයක් දරන්නට ඕනේ මේවා රැක ගන්නට. ඒක සිදු වෙලා නැහැ. ඒ සිදුව නැති නිසා තමයි අපි මේ ප්‍රශ්නේ අද මුහුණ දෙන්නේ. ඉතින් මේවට ආකල්පමය වෙනසක් ඇති කර ගන්නට ඕනේ මහ බැංකුව. මේවා රැක ගන්නවයි කියන චේතනාව ගන්නට ඕනේ. එතකොට තමයි මේ මූල්‍ය ක්ෂේත්‍රයේ විශ්වාසනීයභාවය වැඩි වෙන්නේ. හැමදාම මාස දෙකකට සැරයක් මේ කම්පැනි කඩා වැටෙනවා නම් මොකද්ද තියෙන විශ්වාසනීයභාවය? කවටද විශ්වාස කරන්න පුළුවන්? ඒතර මහ බැංකුව අධිපතිවරයා ඇවිල්ලා කිව්වත් මම මේවා රැක ගන්නවයි කියලා කවුරුත් විශ්වාස කරයිද? ඒක මැච් වෙන්න ඕනේ ක්‍රියාවෙන්. ඒ කාලේ අපි කිව්වා නම් අපි රැක ගන්නවා කියලා රැකගත්තා. ඒක තමයි අවශ්‍ය වෙන්නේ. අපි සෙලාන් බැංක් එක ප්‍රශ්න තිබිච්ච වෙලාවේ ප්‍රෙස් කොන්ෆරන්ස් එකක් තියලා අපි මේ ලංකා බැංකුවට කිව්වා ඒක මැනේජින් ඒජන්ට් වෙන්න කියලා. ඊට පස්සේ අපි ආවිල්ලා කිව්වා අපි මේක බලා ගන්නවායි කියලා. එතකොට ඊට පස්සේ ජනතාව විශ්වාස කරා. එතනින් එහාට මේ ප්‍රශ්නේ निराකරණය වුණාට මේ හුඟක් ලොකු මේ තත්යකට. ඉතින් ඒ වගේ ඒ විශ්වාසනීය භාවයේ එන්නේ දිනුෂ ඒ ක්‍රියාමාර්ගය හරිය. වචන විතරක් නෙමෙයි. ඉතින් ඒ ක්‍රියාවේ දෙන්නට ඕනේ. ඉතින් ද ෆිනෑන්ස් සමාගමට තාමත් not too late. අපිට පුළුවන් මේක ගොඩ ගන්න. රිවර්ස් කරන්න පුළුවන්. රිවර්ස් කරන්න පුළුවන්. ඉතින් දැන් ඔය මේ පොඩි ආයෝජකයන්ට ගෙවලා ඉවරුණොත් අර අනිත් ආයෝජකයෝ ඉන්නවනේ. අනිත් ඩිපොසිටර්ස්ලා ඉන්නවනේ. එයාට ලැබෙන්නේ නැහැ නේ මුකුත්. ඒකට මේක ඇවර කෙරුවොත් මම හිතන්නේ නැහැ මුකුත් ලැබෙයි කියලා. ඉතින් ඒ නිසා ඒ தත්ත්වය නොවෙන්නට මොකද එයාත් මහන්සිලා මේ හොයාගත්ත මුදල්. ඒවා අපිට නිකන් මේ අව탁සයට කරලා නෑ කමක් නෑ මේක මේ මොනව කරන්නද කියලා කියන්න බෑ. ඉතින් එමනම් අපි ඒකට මැදිහත් වෙන්නට ඕනේ ඍජුවම. ඍජුව මැදිහත් වෙලා ක්‍රමවේද දැන් මෙතුමා කිව්වේ ඒ කාලේ හදපු සැලසුම් ඒක මෙතුමාට කටපාඩම් දන්නේ මේක එතුමා තමයි ඒක කෙරුවේ ඒ කාලේ. ඒ මුළු කොන්සොලිඩේෂන් එකම හැන්ඩල් කරුවේ මේ සිරිවර්ධන මහත්මයා. එතකොට ඒ කාලේ ඒක සිදු වෙනකොට ඒ ගැන මෙතුමාගෙන් මේ ප්‍රශ්න ගැන මම අහනවා. එතකොට හැම එකම දැනගෙන හිටියා. ඒක බේරෙන්න බෑ කියලා මම අහනවා. එතකොට එයා දන්නවා. මොකද ඒ ගැන හොඳට අධ්‍යයනය කරලා හොඳට ක්‍රියාත්මක වෙලා තිබුණේ. ඉතින් ඒක මටත් හරි දුකයි ඒක සිදුවෙච්ච නැති නිසා. ඊට පස්සේ මම හිතන්නේ මේ දේශපාලනිකව තීරණයක් අරගෙන ඊටඟ ආණ්ඩුව ඒක නැවතුවා. මම හිතන්නේ ඒගොල්ලෝ හිතුවා මේක මේ අපේ මේ යෝජනාවක් ඒක කර යුතු නැහැ කියලා. ඒක අවාසනාවන්ත දෙයක්. ඒකට අද නැවතවරක් කොන්සොලිඩේෂන් එකට එන්න හදනවා. ඒ කොන්සොලිඩේෂන් එකට එනවා නම් නැවතවරක් ඒක හොඳයි. ඒ එනකොට මේවා ශක්තිමත් කර ගන්නට ඕනේ. වැටි යනකොට අර යන ගෝල් එකට යන්න බෑ. ඉතින් ඒකට යන්න නම් ඉතින් ඉස්සරින්ම අපි කරන්නේ මොකද්ද? මැච් එක ගන්න ඉතින් අපි ට්‍රේන් වෙනවානේ. අපි ගිහිලා හොඳට කාලා බීලා ඊට පස්සේ ට්‍රේන් වෙලා බොඩි බිල්ඩ් කරගෙන යන්නේ මේ මැච් එක ගහන්න ඉස්සරින්. මැච් එක නිකම්ම ගිහලා ගහන්නේ නැහැ නේ. ඉතින් ඒ නිසා මේ ට්‍රේනින්ග් එක ගන්න ඕනේ. ඉතින් මේවා ඔක්කොම හොඳට සකස් කරගෙන තමයි යන්න ඕනේ. මම හිතන්නේ මේ කාර්යයට නැවත වරක් ඉතා උනන්දුවකින් යොමු වෙන්නට ඕනේ. මම හිතන්නේ ජනාධිපතිතුමා ඒක කිව්වා. ජනාධිපතිතුමා කිව්වා ඕගොල්ලෝ මේවට යොමු වෙන්නට ඕනේ කියලා. අපි දන්නෙත් නැහැ කියලා කිව්වා. ඉතින් එහෙම සිදුවෙන්නේ නරකයි. දැන් ඒ කාලේ ජනාධිපතිතුමා සම්පූර්ණයෙන්ම දැනගෙන හිටියා මොනවද වෙන්නේ කියලා. මොකද මමත් ගිහිල්ලා බ්‍රීෆ් කරනවා. සර් මෙන්න මේ දේවල් වෙනවා. අපි මෙහෙම කරන්නේ. සෙලාන් බැංක් එක මේ ගොඩනගා ගන්න පෙර
මම ගිහලා සම්පූර්ණයෙන්ම මේ ජනාධිපතිතුමාට මම ඒක ගිහිල්ලා මේ බ්‍රීෆ් කෙරුවා. බ්‍රීෆ් කරලා ජනාධිපතිතුමාගේ ආශිර්වාදය අරගෙන තමයි ඒ වැඩ කටයුතුට මේ යමු වුණේ. ඉතින් ඒ නිසා එහෙම කරන්න ඕනේ. ඒක කරද්දී ඊටාත්ම මේ කිට්ටුවෙන් රජයත් එක්ක සම්බන්ධ වෙලා ඒවා කරන්නට ඕනේ දිනුෂ. මම හිතන්නේ එතන තමයි මෙතන දැන් තියෙන දුර්වලතාවය. ඔව්. ඉතින් මේ අතරමැදියන් එක්ක ඒක කරන්න බෑ. ඒ ඍජුවම ජනාධිපතිතුමත් එක්ක ආගමැතිතුමත් එක්ක සාකච්ඡා කරලා ඒවා කරන්නට ඕනේ. ඉතින් එතනට යොමු වෙන්නට ඕනේ. ඔව් විශේෂයෙන්ම දැන් ජනාධිපතිතුමා සහ ආගමැතිතුමා මේ දෙපළ මේ ආර්ථික අභියෝග කළමනාකරණය කිරීම පිළිබඳ ආධුනිකයන් නෙවෙයි. ඒක විශේෂයෙන්ම ජනාධිපති ධූරය දරපු කාලේදී මහින්ද රාජපක්ෂ මහත්මයා ඒක ක්‍රියාවෙන්ම ඔප්පු කරලා පෙන්නවා. දැන් ඔබතුමාලා වැඩ කරා. ඔබතුමාලා ලව්ව වැඩ කරව ගන්න පුළුවන්කම තිබුණා. දැන් විශේෂයෙන්ම මේ ඩිපොසිට් ඉන්ෂුරන්ස් ෆන්ඩ් එක දැනටත් ඔය ETI වේවා එහෙම නැත්නම් ෆිනන්ස් වේවා මේ තැන්පත් කරවන්නට මුදල් ගෙවනවා නම් ගෙවන්න තියෙන මේ ෆන්ඩ් එකේ. ඒක ඔබතුමාලා හදපුවා. එතකොට මේවා පිළිබඳව රටක් විදියට අපි දැනගෙන ඉන්න ඕනේ මේ වැඩ කරපු මිනිස්සු. ඒ මිනිසුන්ට හිමින් වුණ ගෞරවය ලැබෙන්න ඕනේ. සමහරවිට වෙන දේශපාලනික කර්මවලින් ඒක ලේබල් ගහනවා නෙවෙයි. ඇයි අපි තවදුරටත් මේ රටට ආයෝජන බවට පත් වෙන පුද්ගලයන්ගෙන් වැඩ නොගන්නේ කියන ප්‍රශ්නය තමයි සාමාන්‍ය මිනිස්සු විදිහට අපිට දැනෙන්නේ. අපි විරාමයක් ලමු. විරාමින් පස්සේ අපි කතා කරන්න කැමති මේ ගැටලු ටිකේ තව මුලගිය තැන් තියෙනවා, වැලගිය තැන් තියෙනවා සහ විසඳුම් කොතනද තියෙන්නේ කියලා අපි විශේෂයෙන්ම කතා කරන්න කැමතියි. විරාමයක් ලබමු. සූති නිදිවරාගෙන ඔබ අපිත් එක්ක ඉන්නවට අපි ඇතුළාන්තයට ගමන් කරමින් සිටින්නේ මේ ආර්ථික අභියෝගයේ මහ බැංකුවේ හිටපු අධිපති සහ අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක අජිත් කුමාර් ගබ්‍රාල් මහත්මයා සහ මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති එවැගේම කොටස් වෙළඳපොලේ අධ්‍යක්ෂ මණ්ඩල සමාජික CJP සිරිවර්ධන මහත්මයා සමග අපි මේ සාකච්ඡා කරමින් සිටින්නේ. විශේෂ කාරණාවට යන්න කලින් මේවා දේශපාලනයේදී එහෙම නැත්නම් දේශපාලන වේදිකාවේදී වගේම සමාජ මාධ්‍යයේදීත් කතා වෙනවා. ජනාධිපතිතුමා මේ බෝම්බේ ගැහුවේ මහ බැංකුවට අගමැතිතුමාට ගහන්න බැරි වෙච්ච නිසා කියලා කතාවක් තියෙනවනේ. කවුද කියන්නේ? කතා. දන්නෝ දනිති. මොකද සමාජ මාධ්‍යවල තියෙනවා. හරි හරි. ඔව්. ඔව්. එහෙම කියලා තියෙනවා. දැන් මෙතනදී අගමැතිතුමා මේ කටයුත්ත බාර අරගෙන මාස කිහිපයයි. මේ ප්‍රශ්න දිගින් දිගටම තිබිච්ච ප්‍රශ්න. අනිත් එක කොවිඩ් එකෙන් පස්සේ හැමෝම බලාපොරොත්තු වුණා මහා බැංකුවෙන් යම්කිසි සේවයක්. මහා බැංකුව තමයි සිරිවර්ධන මහත්මයා කියයි රජයේ ආර්ථික උපදේශක. රජයේ ආර්ථික උපදේශක මහා බැංකුව ක්‍රියාත්මක කරන්නේ මුදල් අමාත්‍යාංශයට හෝ මේ ආණ්ඩුවට ඕන විදිහට විතරක් නෙමෙයි. ආණ්ඩුවේ ප්‍රතිපත්ති ෆලෝ කරන්න ඕනේ. ඒකට මහා බැංකුවට තියෙනවා රටේ තියෙන හොඳම මොලකරුවෙන් ඉන්නේ ඒ ආර්ථික උපදේශ ලබා දෙන්න. ඉතින් එහෙමනම් ඒ ආර්ථික උපදේශ ලබා දුන්නේ නැත්නම් දැන් මේ අගමැතිතුමත් කිව්වා මේ අයට ගිහිල්ලා මේ ෆිනන්ස් කම්පැනි රැකගන්න කියලා. ඒක සිදු වුණෙත් නැහැ. එතකොට ආර්ථිකය නැවත ගොඩ ගන්නට යම්කිසි මේ මෙවලම් පාවිච්චි කරලා ස්ට්‍රැටජිස් ගේන්න කියලා ජනාධිපතිතුමාත් බලාගෙන හිටියා. ඉතින් ඒක නොවෙනකොට අගමැතිතුමාට නෙමෙයි මේ ප්‍රහාරය යොමු කරන්න කෙලින්ම කතා කරලා කිව්වා මහා බැංකුවේ අධිපතිවරයාට සහ එතන ඉන්න අනිත් මේ නිලධාරීන්ට මේ වැඩේ කරලා දෙන්න කියලා. රට වෙනුවෙන්. එතුමා රට වෙනුවෙන් කියලා කිව්වා. මේ රටට අවශ්‍යයි ඔබතුමාලාගේ උපදෙස්. ඔබතුමාලා ඉන්නේ ඒක කරන්න. මම දෙන උපදෙස් හරි නැත්තම් මම දෙන යෝජනාව උපදෙස් නෙමෙයි මම දෙන යෝජනාව පිළිගන්නේ නැත්තම් මට ප්‍රශ්නයක් නැහැ කියලාත් කිව්වා. එහෙනම් ඕගොල්ලෝ යෝජනා කරන්න මොකද්ද කළ යුත්තේ කියලා. ඒකත් සාධාරණයි. ඉතින් ඒක මේ ස්වරය ටිකක් ඉහළයි ඒක කියපු එකේ. මොකද මම හිතන්නේ අර අඩු ස්වරයෙන් කියලා ඒක සිදුවෙන්නේ නැතිකොට මාස 8ක් එහෙම කිව්වා. මාස 8ක් කිව්වට පස්සේ බලාපොරොත්තුෙන් හිටියා මොකක් හරි කරයි කියලා. ඉතින් එතකොට මේ ටිකක් ස්වරය වැඩි කරලා කියන එකේ වැරද්දක් මම දකින්නේ නැහැ. ඉතින් ඒ නිසා ඒක මේ සමහර කරලා දේශපාලනිකව කවුරුත් හරි කිව්වොත් මේක අගමැතිතුමයි මේ ජනාධිපතිතුමයි ඕනතරම් කතා කරන්න ඇති පෞද්ගලිකව. සහෝදර දෙනෙක් නේ. ඔව්. සහදව ඔබ. ඒ සහෝදරකම බාර දුන්නානේ ජනතාවට. දැන් ඔබතුමා අග්‍රාමාත්‍යතුමාගේ ජ්‍යෙෂ්ඨ මූල්‍ය ආර්ථික උපදේශකනේ. ඔබතුමත් මේ කාරණාවලදී සක්‍රිය ලෙස දායක වෙනවා නේද? ඉතින් දැන් මගෙනුත් සමහර වෙලාවට ජනාධිපතිතුමාත් අහනවා අගමැතිතුමාත් අහලා මම මගේ කෝණයෙන් මම කියන දේවල් කියනවා. ඔව්.
ඉතින් ඒක මගේ යුතුයකමක්. ඉතින් ඒක මම කරලා තියෙන්නේ අගමැතිතුමා සහ ජනාධිපතිතුමා වුණත් ඒ පිළිබඳව දැනුවත් වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා තමයි මේ දැනුවත් නොවි දෙයක් නෙමෙයි මේවා. යම්කිසි දැනුවත් කමක් ඇතුව තමයි මේ ප්‍රශ්න අහලා තියෙන්නේ. මේ ප්‍රශ්නේ යොමු කරුවේ. ඔව්. හරි. දැන් ඔබේ සහ මගේ තත්ත්වය මොකද? ඔබ අතට චෙක් එකක් කවුරු හරි දෙන්නම් කියලා කිව්වොත් ඔබ චෙක් එක මේ දවස්වල බාර ගන්නවද? නැත්නම් ඔබ චෙක් එකක් ලියද්දි ඒක මාරු වෙන දවස දාද්දි ඔබ කී වතාවක් හිතනවද? මේ ගැටලු වලට කොතනද විසඳුම තියෙන්නේ? අපි කියන්නේ අර මේ හෝලිස්ටික් අප්‍රෝච් එකක් එහෙම නැත්නම් මේ සාර්ව එළඹුමක් ඕනේ. සිරවද්‍ර මහත්තයා අපි කොහොමද කොතනින්ද මේ කතන්දරේ පටන් ගන්නෙ? දිනුෂ ඒක හොඳයි අපි දැන් මෙතෙක් කතා කරේ මේ ආර්ථිකයේ සුළු හා මධ්‍ය පරිමාණ කට්ටියට කොහොම සහනසලසන්නේ වගේ මාතෘකා ටික විතරයි අපි කතා කරේ. බැංකු වංශයෙන් කොහොමද ඒක පහසුකම් දෙන්නේ කියන එක. නමුත් අපි බලන්න ඕනේ සමස්ත ආර්ථිකය දිහා. සමස්ත ආර්ථිකයේ මොනවද තියෙන ගැටලුත් මේ එක්කම යන්න ඕනේ. මොකද මේ අපි කොටසක් මෙතෙක් වෙලා කතා කරේ. ආර්ථිකයේ තියෙන එක කොටසක් විතරයි. ඒ කියන්නේ අපි අර නිෂ්පාදනාංශයේ තියෙන ගැටලු ටික තමයි මේ කතා කරේ. නමුත් ආර්ථිකයේ තව කොටස් තියෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් අපි වෙන විදේශ රටවල් එක ගනුදෙනු කරනවා. ඒක වෙනම කොටසක්. ඊළඟට රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති කරනවා. අයවැය ගනුදෙනු කරනවා. ඒ කියන්නේ බදු අය කරනවා, වියදම් කරනවා. එතකොට මේ දෙක අපි දෙකටම තියෙන පරතරයක්. වියදම් වැඩි ආදායමට වඩා දැන් හින්ද ණය ගන්න ඕනේ. මේ තව ප්‍රශ්නයක්. මේ ණය ගන්නවත් එක්කම තියෙන ණය වලට ණය ආපහු ගෙවන්න ඕනේ. ණය කළමනාක මේ විදේශයන්ට ගෙවන්න තියෙන හැම අවුරුද්දම බිලියන 4.5ක් ගෙවන්න ඕනේ. පොඩ්ඩක් නේ ඩොලර් බිලියන 4.5ක් අපි වාර්ෂිකව ගෙවන්න ඕනේ. මේවත් කළමනාකරණය වෙන්න ඕනේ. මේ හැම අංශයෙම මේ එකම අපි බලන්න ඕනේ. මොනවද ඒ හැම අංශයකම තියෙන ගැටලු. උදාහරණයක් විදිහට ගත්තොත් හිතන්නකෝ දැන් අයවැය ගැන මේ අවුරුද්දේ තියෙන පුරෝකථනය තමයි අපේ අයවැය හිඟය 9% ආසන්න වෙයි කියලා. 9%ක අයවැය හිඟයක් කියන්නේ තා විශාල අයවැය හිඟයක්. කියන්නේ ඒ 9% නැවතවරක් අපි ගිහිල්ලා ණයට ගන්න බෑ. ඔව්. හරියටම හරි ඔබතුමා අධිපතිතුමා ඒ කාලේ පටන් ගන්නකොට ප්‍රතිගුණ තේ ගන්න තමයි අපි පස්සේ ඒක පහළ ගෙනාවා. ඔව්. නමුත් මේ අද 9% කියන්නේ අපේ දැන් මම කිව්වා ආර්ථිකය ට්‍රිලියන් 15ක ආර්ථිකයක් කියලා. ට්‍රිලියන 15 101ක් කියන්නේ බිලියන 150යි. එතකොට 9% කියන්නේ අපි ට්‍රිලියන 1.4මාරක් ඒ කියන්නේ ට්‍රිලියන 1.5ක් ණය ගන්න ඕනේ. අලුතෙන් ණය ගන්න ඕනේ. අයවැය පුරවන්න විතරක්. අයවැය හිඟේ පියවන්න. ඒකම අයවැය දැන් ඔය විදේශයන්ට තියෙන අපිට රජය විසින් ගෙවන්න තියෙන ණය සේවාකරණයේ තියෙන ඩොලර් බිලියන 4.5ක් ඒකට සල්ලි හොයන්නත් ඕනේ. මොකද රජය කරන්නේ රුපියල් වලින් තමයි ආදායම් ගන්නෙ. එහෙමනම් මේ බිලියන 4.5 කොහෙන් හරි අපි හොයන්න ඕනේ. ඒක එක්කෝ අපි එක්ස්පෝර්ට් අපනයනයෙන් හරි වෙනත් මාර්ග වලින් හරි එහෙම නැත්තම් ආපහු ණය ගන්න ඕනේ. මේ ගැටලු ඔක්කොමට මුහුණ දෙන්න ඕනේ. ඒකම මේ ඒ අංශයත් එක්ක රජයත් එක්ක ඊළඟට ගත්තොත් අපි මොකද්ද මේ ස්ටුවරිසම් ටෙක්ට් සංචාරකාංශය දැන් අලුත්ම දත්තයන් අනුව අප්‍රේල් මාසයේ එක සංචාරකයෙක් නැහැ. දැන් ඒක අප්‍රේල් මැයි ජූනි අගෝස්තු වෙනකන් සංචාරක වෙන්නේ නැහැ. අපේ රට සංචාරකයෝ ලක්ෂ 25ක් ආපු රටක්. ලක්ෂ 25ක් සංචාරකයෝ ආපු රටකට ඒ කියන්නේ මාසෙකට ආසන්න වශයෙන් ලක්ෂ 2ක් සංචාරක වෙන රටක් මේක. එතකොට සංචාරකයෝ ලක්ෂ මේ මාස අප්‍රේල් මැයි ජූනි ජූලි මාස 4ක්. මාස 4ක් කියන්නේ ලක්ෂ 8ක් සංචාරකයන්ගෙන් තියෙන ආදායම නැති වෙනවා. එහෙනම් සංචාරක කර්මාන්තේ ලක්ෂ 5ක් විතර වැඩ කරනවා. කාමර 90000ක් විතර තියෙන ලංකාපුරා මේ සංචාර කර්මාන්තයත් එක්ක බැඳිච්ච මේවට සැලසුම් ඕනේ එකම ආදායමකෝ. එතකොට එතනට සැලසුම් ඕනේ. ඊළඟට අපනයනය අර සාමාන්‍යයෙන් අපේ අපනයනය මාසයකට ඩොලර් බිලියනක විතර අපනයනයක් තියෙනවා. ඒක දැන් 6-700කට කඩ අඩු වෙලා තියෙනවා. මේක ආපහු අපි බිලියනකට ගන්න ඕනේ. අඩුම ගානේ බිලියනකට ගන්න ඕනේ. එහෙම නැත්නම් අඩු ගානේ බිලියන ආසන්න ප්‍රමාණය ගන්න ඕනේ. ඒකට අපිට වැඩසටහනක් මේ හැම එකටම ස්ට්‍රැටජි එකක් තියෙනවා. ස්ට්‍රැටජි තියෙන්න ඕනේ. එක සැරේ මේ ඔක්කොටම අපි අමතන්න ඕනේ මේ හැම ප්‍රශ්න වලටම. ඔව්. දැන් ඔහොම කිව්වම මේ දවස් දෙක තුනකට කලින් ලංකාදීප පුවත්පතේ ලිපියක් පළ වුණා. ඒ ඔබතුමා ලියලා තිබුණේ අපි උදේ පත්තර වැඩසටහනේදී ඒක උපුටා දැක්වුවා. දැන් අර සංචාර කර්මාන්තය ගැන කියවම ඔබතුමා පියවර 8ක් එහෙම නැත්නම් විසඳුම් 8ක් යෝජනා කරනවා. ඒකේ 6 වෙනි කාරණේ තමයි සංචාරක කර්මාන්තය.
2020 නොවැම්බර් මාස සිට 2021 මාර්තු අතර ඇමරිකා එක්සත් ජනපදයේ යුරෝපය සහ චීනය වැනි දියුණු රටවල ශීත ඍතුව ඉලක්ක කරමින් එම රටවල වැඩිහිටි ප්‍රජාව සංචාරකයන් වශයෙන් ශ්‍රී ලංකාවට ආකර්ෂණය කර ගැනීමට විශේෂ වැඩපිළිවෙලක් තියත් කළ යුතුය. දැන් ගෙස්ලා එන එකක් නැහැ කියලා හිතන තැනකදී ඔබතුමා කියනවා නෑ නෑ දවස් 100ක් විතර ඉන්න පැකේජස් අපි ගේමු කියලා. අපි කොහොම මේ මෙතෙන්ට යන්න කැමතියි මම. ඒක ඔබතුමා ඒක අහන එක මම හරි සන්තෝෂයි. දැන් මෙතන අපි කොවිඩ් එක පාලනය කිරීම පිළිබඳව අපි නමක් දැන් දරනවා. ඒ කියන්නේ අපිට තියෙන අලුත් ගුඩ්විල් එකක්. අපි කොවිඩ් එක කීර්තිනාමයක් තියෙනවා. ඒක අපි පාවිච්චි කරන්න ඕනේ. ඒක අපි නිකන් කීකේ ඉඳලා වැඩක් නැහැනේ. අපි දැන් පෙන්වලා දෙන්න ඕනේ ලෝකෙට අපේ රටට යම්කිසි පුද්ගලයෙක් හිටියා නම් ඒ පුද්ගලයාට කොවිඩ් හැදුනත් අපි හොද කරනවා. අනිත් එක හැදීමේ ප්‍රවණතාවය හුඟක් අඩුයි. ඒ දෙකම අපිට තියෙන ලක්ෂණ දෙක. දැන් ලංකාවේ ලාංකිකයන් 27 දෙනෙක් මරුණා එංගලන්තේ. මෙහි මරුණේ 11 දෙනයි. ඔව්. මෙහි ආපු විදේශිකයත් සුව කළා. සුව කළා යවුවා. ඉතින් දැන් එතකොට විදේශිකයන්ට අපි කියන්න ඕනේ කියලා මේක හරියට මාකට් කරන්න ඕනේ. කියලා කියන්න ඕනේ. ඒට ඉස්සරින් කියන්නේ සාමාන්‍යයෙන් මේ කොවිඩ් එකෙන් මේ ජීවිතය නැති වුණේ ජ්‍යෙෂ්ඨ පුරවැසි වැඩිහිටියෝ. ඉතින් ඒ ආකාරයට තමයි ඔය ප්‍රශ්නේ මතුවෙන්නේ. ඉතින් හැම අවුරුද්දෙම ඔය වින්ටර් කාලෙදී ශීත ඍතුවේදී බොහෝ දෙනෙක්ට ඒ ශ්වසනය අමාරුකම් නිසා ඒ අය මරණයටපත් වෙනවා. ඉතින් දැන් මේ ආකාරයට කියන්නේ ඕගොල්ලන්ට මේ එන අවුරුද්දේ බැරෙන්නේ නැතුව ඉන්නට ලංකාවට එන්න. ඒක සරල පණිවිඩයක් නේ. ඒ පණිවිඩය අපි හරියට මාකට් කරන්න ඕනේ. ඒ අය දන්නවනේ ඒක කරන විදිහ. ඒක අපි කිව්වොත් මම හිතන්නේ බොහෝ දෙනෙක් මේ මාස 3ක් මෙහෙ ඇවිල්ලා ඉන්න මේ කැමති වෙයි. ඒක අපි පාවිච්චි කරන්න ඕනේ. මම ඒක තමයි කිව්වේ දැන් සාමාන්‍ය ටුරිස්ට් කෙනෙක් ලංකාවට ආවම ලිනුෂ ඉන්නේ දවස් 10යි. ඒ කියන්නේ ඇවරේජ් එක දවස් 10යි. ඉතින් කෙනෙක් ඇවිල්ලා දවස් 90ක් හිටියොත් ටුරිස්ට් 9ක් ආවා වගේ. ඉතින් අපේ අන්න ඒක තමයි out of the box කියන්නේ ඒකනේ. ඉතින් අපි අර එක්කෙනෙක් ගෙනලා දවස් 14ක් මේ නිරෝධානය කරලා අරමේව කරනවට වඩා දවස් 40ක් 50ක් 60ක් 90ක් ඉන්න එක්කෙනෙක් නිරෝධානයටත් ලෑස්ති වෙයි. කමන්නේ මම හෝටලෙටම ගිහලා ටිකක් කාලක් ඉඳී කියලා කියන්න පුළුවන්. අනිත් එක වයසක අයට අපි කියනවා ඔයගොල්ලෝ බය වෙන්න එපා මෙහෙට එන්න අපි ඔයගොල්ලෝ බලා ගන්නම් කියලා. ඉන්ෂුරන්ස් එකකුත් දෙන්න පුළුවන්. ඉන්ෂුරන්ස් එකකුත් දෙන්න පුළුවන්. ඉතින් එතකොට එහෙම වුණාම අපි ඇට්‍රැක්ට් කරගන්නවා. ඉතින් මේ අවුරුද්දයි දෙකයිනේ මේකේ ප්‍රශ්නේ තියෙන්නේ. ඔය කොවිඩ් එක තව අවුරුදු දෙකකින් මම නම් හිතන විදිහට මේ ඔය ලෝක සෞඛ්‍ය ආය කොච්චර මොනවා කිව්වත් හැමදාම මොකක් හරි බය වෙන්න දෙයක් කියනවා තමයි ඒගොල්ලෝ. ඒනට ඕක පවතින්නේ මුළු ජීවිත කාලෙම. දැන් ඔය SARS ආවමත් ඕක කිව්වා. SARS කොච්චර කල් තියෙද්ද නැහැ අවුරුදු 10ක් තියෙයි එම් කියලා කිව්වට අවුරුදු දෙකෙන් තුනෙන් ඉවරයි ඔක්කොම. ඊබෝලත් ඇවිල්ලා ගියා. ඒබෝල තාමත් තියෙනවා. ඒනට ඒකෙන් දැන් බලපෑම අඩුයි. කවුරු හරි ඊළඟ ඊට පස්සේ වැක්සින් එකත් හොයාගනි. ඉතින් ඒ නිසා මේ කෙටි කාලය තුලදී අපිත් මේකෙන් මේ ප්‍රයෝජනයක් ගන්න ඕනේ. අපිට මේ හැමදාම අවාසියකට කරන්න ඕනේ නැහැ. ඔව්. ඉතින් මෙතුමා කිව්වා වගේ මේ ස්ට්‍රැටජි හදා ගන්න ඕනේ මේ හැම ක්ෂේත්‍රයකටම. ඔව්. දැන් මෙතුමා කියවනේ අයවැය හිඟේ අයවැය පරතරයේ 9%ක් විතර වගේ වර්ධනය වෙනවා. දැන් ඔබතුමා එතන ඒ කියන්නේ එතෙන්දී අපිට වෙන්නේ තවදුරටත් ණය ගෙවන්න ණය ගන්න වෙනවා. ඔබතුමා අර කරුණු 8 දී ඉස්සෙල්ලම කියන්නේ අර මේ ඩෙප් ස්ටෑන්ඩ් ස්ටිල් එහෙම නැත්නම් මේ ණය ටිකක් කාලයක් අල්ලන් ඉන්න විරාමයක්. දෙවැනි කාරණාව කියන එතකොට එහෙම කළා ලැබෙන මුදල කොහොමද යොදවන්නේ? මොකද මෙතන තමයි විශේෂයෙන්ම ලංකාවේ කර්මාන්තකරුවන්ට ව්‍යවසායකයන්ට වැදගත් වෙන තැන පටන් ගන්න මෙතනින් කියලා මම විශ්වාස කරන්නේ. මම හිතන්නේ කමර්ෂල් ඩෙට් එක අපි මොරටෝරියම් එකක් කරන්න ගියොත් ඒක ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඒතකොට ඒකෙන් ලොකු බලපෑමක් ඇති වෙන්න පුළුවන් අපේ රටේ රේටින් එකටයි ඔක්කොමටම. ඔව්. මගේ අදහස තමයි අපි මේක සාකච්ඡා කරන්න ඕනේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලයි ලෝක බැංකුවත් සමග. ලෝක බැංකුව තියෙන්නේ ලෝකයේම රටවල් නැවත නැගිටවීමේ තමයි ලෝක බැංකුව හැදුවේ මේ දෙවන ලෝක මහා යුද්ධයෙන් පස්සේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් හැදුවේ එවැනිම මේ පරමාර්ථයක් ඔස්සේ. ඉතින් දැන් මේ ආයතන දෙක දැන් අවුරුදු 75ක් විතර පරණයි. ලොකු සංචිත තියෙනවා. ඉතින් ඒ ආයත් එක්ක කතා කරන්න ඕනේ ලංකාව පමණක් නෙමෙයි. රටවල් කීපයක් මේ ඉමර්ජින්ග් නේෂන්ස් ඔක්කොමලා. මොකද ඒ ඔක්කොමලාට දැන් මේ ලොකු පහරක් වැදිලා තියෙනවා. ඉතින් ඒ ඔක්කොමලා එකට කතා කරන්න ඕනේ එක වොයිස් එකකින්. කතා කරලා කියන්න ඕනේ අපිට මේ සහනය ලබා දෙන්න. රටවල් 90ක් විතර ඒ වගේ තත්ත්වයක තියෙනවා. මම ඔය යෝජනා කිරුවේ අප්‍රේල් මාසයේ අග වගේ කාලය තුලදී මේක ගැන කතා කිරුවේ. එතකොට ඊට පස්සේ මම දැක්ක දැන් බර්නි සෑන්ඩර්ස් ඇමරිකාවේ අර ප්‍රෙසිඩෙන්ෂල් ඉලෙක්ෂන් එකට ඉදිරිපත් වෙන්න හිටපු එක්කෙනෙක්. එයා සහ තව ඇමරිකාවේ කොංග්‍රස්මන්ලා එකතු වෙලා
300ක් විතර. දැනටමත් කියලා තියෙනවා මේවා මේ emerging nations වලට, ඒ කියන්නේ දැගියන රටවල් වලට මේ වගේ සහනයක් ලබා දෙන්න ඕනේ කියලා. මොකද ඒක මේ ආත්මార్థකාමීවත් ඒක බැලුවොත් ඒකට පේන්නේ ඒකේ තියෙන වටිනාකම. මොකද රටවල් එකක් දෙකක් වැටුනොත් ඒ අයට ප්‍රශ්නයක් නැහැ. රටවල් 30ක් 40ක් වැටුනොත් හිතලා බලන්න. ඒතකොට ඒ කම්පාව හැමෝටම දැනෙනවා. ඉතින් ඒ කම්පාව නොදැනෙන්නට නම් මේ රටවල් 30 40ම බලා ගන්නට ඕනේ. ඒක සැරේට. දැන් සමාවෙන්න මම බාධා කරන මේ කාලය පිළිබඳව ගැටලුවක් තියෙන නිසා අපි දන්නවා දැන් COVID-19ත් එක්ක බොහෝ ව්‍යාපාර වැටිලා ව්‍යාපාර තවදුරටත් පවත්වාගෙන යාමේ ගැටලු පවතිනවා. මොකක්ද ඔබතුමා යෝජනා කරන්නේ? මොනවද ක්‍රමවේදය? දැන් අපි අර රටවල් වලට එවැනි සහනයක් ලැබුණොත් ඒතකොට මම මේකට කියන්නේ විරාමයක් කියලා. debt stand still. මේ ණය විරාමයක් ලැබුණොත් අවුරුදු දෙකක වගේ කාලයක් අපිට ණය ගෙවන්න නැතුව හිටියොත් ඒකට එතකොට ඇප්ලයි කරන්න ඕනේ නැහැ. ඒක ලොකු මේ වැඩසටහනක් නැහැ ඒක පිටිපස්ස. ඒක බාටම දෙන්න පුළුවන්. ඒක දීලා අපි ගත්තා නම් ඊට පස්සේ ඒකේ මුදල් ඉතිරි වෙනවා. ඒ කියන්නේ අපිට බිලියන 2.5ක් විතර ගෙවන්න සිදු වෙන්නේ නැහැ. ඩොලර් බිලියන 2.5ක් විතර ගෙවන්න සිදු වෙනවා. ඒ කියන්නේ රුපියල් බිලියන 500ක් විතර ගෙවන්න සිදු වෙන්නේ නැහැ. දැන් රටට තියෙන ප්‍රශ්නේ තමයි පිට රටවල් වලට ගෙවන්න තියෙන ඩොලර් අපිට තිබුණත් සෙන්ට්‍රල් බැංක් එකේ සංචිතය තිබුණත් රුපියල් වලින් දෙන්න ඕනේ රජය සෙන්ට්‍රල් බැංකුවට. නැත්නම් සෙන්ට්‍රල් බැංකුව නිකන් දෙන්නේ නැහැ මේ ඩොලර්. ඉතින් ඒක ඒ බිලියන රුපියල් බිලියන වල ගන්න 500 ගන්න මිනිස්සුන්ගෙන් ටැක්ස් කරන්න ඕනේ. නැත්නම් එහෙම නැත්නම් ට්‍රෙෂරි බිල්ස් හරි ට්‍රෙෂරි බොන්ඩ්ස් හරි ගහන්න වෙනවා. ඉතින් ඒ මුදල් ඉතිරි වෙනවානේ. ඒ ඉතිරි වෙන මුදල් වලින් මම කියන්නේ මේ රටේ ව්‍යාපාරිකයන්ට ෆන්ඩ් එකක් හදන්න. ෆන්ඩ් එකක් හදලා ඒ ෆන්ඩ් එක දෙන්න ඕනේ ණයක් හැටියට නෙමෙයි. ඒ ෆන්ඩ් එක දෙන්න ඕනේ කැපිටල් එකක් හැටියට. ප්‍රාග්ධනයක් හැටියට. නැත්තම් ණය පිට ණය දෙන්න ගියා නම් වෙන්නේ දිනුෂ මේ ණය උගුලෙන් ගැලවෙන්න බෑ. දැන් බලන්න අපි ණය දුන්නයි කියමුකෝ. දැන් ණය දෙන්න නැති වෙන ක්‍රමයක් නැති උට ණය දෙනවා. ඒනකොට දැන් ණය දුන්නම ඒ ණය ගෙවන පුද්ගලයාගේ ආදායම වැඩි වෙලා නැත්තම් එයාට පරණ ණය ගෙවන්න වෙනවා. ඒකේ කවුරුත් මේක දන්නේ කෙටි විරාමයක් දෙයි, මොරටෝරියම් එකක් දෙයි. ඒකට ඊට පස්සේ ආයි ගෙවන්න වෙනවානේ. පරණ පොලිය ගෙවන්න ඕනේ. අලුත් ණයත් ගෙවන්න ඕනේ. අලුත් පොලියත් ගෙවන්න ඕනේ. පරණ ආදායම තියෙන්නේ. සමහරකට පරණ ආදායමකට වඩා පොඩ්ඩක් අඩු වෙලා තියෙන්න පුළුවන්. එයාට ගෙවල පේන්න පුළුවන්. අමාරු වෙන්නේ. ඇත්තටම ඕන ඕක තමයි මේ වෙනකොට ව්‍යාපාරිකයන්ට තියෙන ගැටලුව. ඒ කියන්නේ ණය කන්දක් තියෙනවා, ආදායම අඩු වෙලා තියෙනවා. මොකද කරන්නේ? බැංකු වලින් ණය ගන්න බෑ. අන්න ඒක තමයි මම විසඳුම දීලා තියෙන්නේ. මම කියන්නේ මහ බැංකුවට තියෙන්නේ දැන් මේ වගේ අදහස් අරගෙන ඒ අයට සුදුසු වෙන විදිහට පොඩ්ඩක් එහාට මෙහාට කරගත්තට ප්‍රශ්නයක් නැහැ. එහෙම නැත්නම් ඒක ඊට වඩා ඉම්ප්‍රූව් කරන්නත් පුළුවන් වෙයි. ඔව්. එහෙම කරලා කරන්න ඕනේ. ඔව් සමාන ශ්‍රීවර්ධන මහත්තයා දැන් අපිට සංවර්ධන ඒ කියන්නේ කමර්ෂල් බැංක්ස් වලින් එහෙම නැත්නම් වාණිජ බැංකු වලින් මේ කර්මාන්තකරුවන් ශක්තිමත් කිරීම එහෙම නැත්නම් උන්ට ඔක්සිජන් දෙන්න පුළුවන්ද? අපිට සංවර්ධන බැංකුවක් ඕනේද? ඔව් එතන පොඩ්ඩක් ඒ ප්‍රශ්නෙට ඉන්නසලා අධිපතිතුමා කිව්වා මේ ණය ගෙවීම පොඩ්ඩක් කල් දාන්න එක ගැන අපිට අත්දැකීම් තියෙනවා. අපිට සුනාමිය ආපු වෙලාවේ 2004 අපිට ඒ පහසුකම දුන්නා. අපි වගේ තියෙන සුමනාව වගේ බලපෑම් තියච්ච රටවල් වලට මොකද මමත් ඒ රැස්වීම වලට මුදල් අමාත්‍යාංශය ගිහිලා තියෙන මහ බැංකුව වෙනුවෙන් අපිට ඒක දීපු නිසා ලොකු සහනයක් හම්බුණා. අපිට ණය ගෙවීම අවශ්‍ය වුණේ නැහැ. ඒක අර ණය දෙන ආයතන වල පැරිස් කප් කියලා එකක් තියෙනවා. පැරිස් ක්ලබ් කියලා. ඒකෙන් ඒක බලෙන්ම දුන්නා සුනාමි රටවල් වලට. ඕගොල්ලෝ ගන්න මේක කියලා. ඒකෙන් අපිට ලොකු සහනයක් ආව 2005 වර්ෂයේදී. මොකද ණය ගෙවුවේ නැහැ අපි. දැන් අපිට හිතනවා අර ජනාධිපතිතුමා කියන්නේ මේ මහ බැංකුව නිදාගෙන නිද්‍රාශීලී කියලා. ඉතින් ඔබතුමාලා සුනාමිය ආපු වෙලාවේ එහෙම ගියා ඉල්ලුවා එහෙම ගත්තා. එනේ එහෙම නැත්නම් මහ බැංකුව කළ යුතු දේවල් පැහැර හැරිලා කියන කාරණාව පැහැදිලි වෙනවා. ඔබතුමාලට ඒකට කියන්න බෑ වුණාද? මට ඔය මේ පරණ දේශපාලකයෙක් වුණා එහෙම උත්තර දෙන්න බැරි කොට කියලා කියන්නේ කියලා. ඔව් ඔබතුමා කියාගෙන ගියේ අර සංවර්ධන බැංකුව පිළිබඳ ගැටලුව තමයි මම යොමු කරේ. ඔව් දැන් ඔය මාතෘකාව මම හිතා දැන්ට වසල් කීපෙන් ඉඳන් කතා කරනවා. මොකද අපේ ලංකාවේ සංවර්ධන කටයුතු සඳහා පමණක් මේ ණය දීම සඳහා ආයතන දෙකක් පිහිටෙව්වා. එකක් තමයි ජාතික DFCC බැංකුව අනිත් එක තමයි NDB බැංකුව. මේ දෙක සෑහෙන කාලයක් ඒ කටයුතු වලට නිරත වෙලා ඉඳලා නමුත් දැන් මේ බැංකු දෙකෙන් ප්‍රශ්නයක් තියෙනවා ඒ කටයුත්ත ඒකාකාරීව සිදු වෙනවාද කියන එක. ඒ විදිහටම. මොකද සංවර්ධන කටයුතු වලදී අපිට ඕනේ දිගු කාලීන ණය. දිගු කාලීනව ණය දීමට ඕනේ. එතකොට බැංකු වල මුදල් රැස් කිරීම තියෙන්නේ හුඟක් වෙලාවට
කෙටි කාලීන මුදල් රැස් කරනවා, තැන්පතු එකතු කරනවා. එතකොට දිගු කාලීනව දෙන්න වෙනවා. මෙයා ලොකු නොගැලපීම මිස්මැච් එකක් තියෙනවා. මේකට ගැලපෙන්න නම් අපිට සංවර්ධන බැංකු මේ හරහා පුළුවන් දිගු කාලීන අරමුදල් රැස් කරලා දිගු කාලීනව දෙන්න. එතකොට අර නොගැලපීම මිස්මැච් එක asset and liability වල, ඒ කියන්නේ බත්තම් හා වගකීම් වල මිස්මැච් එක පුළුවන් තරම් අඩු කරන්න පුළුවන්. මේ හින්දා මේක මම හිතන්නේ එතුමා ඉන්න කාලේ ඉඳන් අපි කතා කරනවා සංවර්ධන බැංකුවක් ආපහු විශේෂයෙන්ම දිගු කාලීන සංවර්ධන කටයුතු සඳහා මූලධනය කිරීමට රටකට තිබුණොත් හොඳයි කියන එක. ඔව් දැන් සිංගප්පූරු ඉතිහාසය ගැන කතා කරද්දී ඔවුන් SDB බැංකුව පටන් ගන්න එතනින්. ඒක තමයි ඔවුන්ගේ ජාතික බැංකුව බවට පත් වෙනවා. මම හිතන්නේ අපිට උන්නේ අනිත් පැත්තනේ. අපි පටන් ගත්තා ඒක දිනුෂ. ඔව්. DFCC බැංකුවයි NDB බැංකුවයි අපි පටන් ගත්තා. ඊට පස්සේ අපේ ඔක්ෂන් කරන ආණ්ඩුවක් ඇවිල්ලා ඒක වික්කා. ඊට පස්සේ ඒ ගත්ත අය කිව්වා නෑ මේක මේ ඩෙවලොප්මන්ට් බැංකුවක් විතර කරලා මදි කමර්ෂල් බැංකින් ලයිසන්ස් එකක් ඉල්ලුවා. ඊට පස්සේ කමර්ෂල් බැංකින් ලයිසන්ස් එකක් දුන්නා. දැන් DFCC බැංකුවයි NDB බැංකුවයි ඊට පස්සේ සිදුවුනේ මේ බැංකු දෙකම වාණිජ්‍ය බැංකු වුණා. ඔව්. දැන් ඒක තමයි මෙතුමා කිව්වා වගේ අර long term funds ඇවිල්ලා විවිධ funds ඇවිල්ලා ඒ funds හරහා අපි ණය දීම කරනවා නම් ඒක තවදුරටත් වර්ධනය කරන්න තිබුණා. ඒ නිසා තමයි අපි ඒ කාලෙත් ওই consolidation program යටතේ අපි අදහස් කෙරුවා ඒ බැංකු දෙකක් එකතු කරලා එකක් මේ development බැංකයක් කරන්න. මතකද? නේ? එක බැංකුවක් development බැංකයක් කරන්නේ මොකද ලොකු development බැංකයක් ඕනේ රටකට. දැන් විශේෂයෙන්ම $7,000 per capita income එකක් එහෙම නැත්නම් 140 billion economy එකක් අපි කරන්නේ බැංක් කිරුවා නම් දිනුෂ අපිට තියෙන්න ඕනේ හොඳ ශක්තිමත් development bank සංවර්ධන බැංකුවක්. ඉතින් සංවර්ධන බැංකුවක capacity එකයි ඒකේ තියෙන මේ ශක්තියයි ඉහළ මට්ටමට එන්න ඕනේ. නැත්නම් අපිට ලොකු නැවක්වත් අපිට ෆන් කරන්න බෑනේ. අපි දූපතක් වෙලා අපේ බැංකු වලට පුළුවන් වෙනෝනේ ලොකු නැව දෙක තුනක් ෆන් කරන්න. දැන් ලොකු නැව දෙකක් තුනක් ෆන් කරන්න අපිට සිංගප්පූරු බැංකුවක් හොයාගෙන යන්න ඕන නම් එහෙම නැත්නම් යුරෝපීය බැංකුවක් හොයාගෙන යන්න ඕන නම් ඒ කියන්නේ අපේ රටට අවශ්‍ය වෙන පදනමක් නැහැ. ඉතින් මේ පදනම හදාගන්නට නම් මෙන්න මේ දේවල් කරන්න යුතුයි. ඉතින් ඒව තමයි අපි කරන්නට ඒ කාලේ වෑයම් කරුවේ. දැන් ඒව කරන්න බැරි වුණා. නැවත වරක් ඒව පටන් ගන්නට ඕනේ. නැත්තම් ඊළඟ අධීරයට යන්න බෑ. ඒක තමයි මෙතුමා කිව්වේ. ඔව් මොකද එතන විශේෂයෙන්ම දිනුෂ ගැන මම කියන්නේ අධිපතිතුමාට මතක ඇති. අපි 2014 කතා කරපු එක මාතෘකාවක් තමයි අපි ඊළඟ අධීරයට රට ගෙනියනකොට $7,000 per capita income එකට අරයනකොට ලෝකෙ හුඟක් රටවලට අමාරුයි. මොකද 4,000 පයින්නකොට හරි ගැටලු වලට මුහුණ දෙන ආර්ථිකය. ඕකට කියන්නේ මේ මිඩල් ඉන්කම් ට්‍රැප් කියලා. මදි ආදායම් උගුල කියලා. ඕක ගැන පොත් ලියලා තිනවා. විශේෂ පොත් තියෙනවා. නමුත් ඕක ලියපු පොතක් ලියපු එක්කෙනෙක් රුචිර ශර්මා කියන පුද්ගලයා ලියලා තිනවා මේ breaking nations කියලා. breakout nations කියලා පොතේ ලංකාව ගැන වෙනම ලියලා තියෙනවා. ලංකාවත් ඉස්සරහට breakout nation එකක් වෙන්න පුළුවන් කියලා හරියට ගියොත් මම කියන්නේ 2012 වගේ පොත ලියලා පොත ලියුවේ 2012 ලංකාවට ආවා ඒ පුද්ගලයා දෙපාරක් විතර. එතකොට මේ මිඩල් ඉන්කම් ට්‍රැප් එක එහෙම නැත්නම් මැදි කාලේ ආදායම් මුගලෙන් ගැලවෙන්න නම් අධිපතිතුමා කිව්වා වගේ out of the box thinking තියෙන්න ඕනේ. හැමතිස්සෙම අලුත් විදිහට හිතන්න ඕනේ. සම්ප්‍රදායික ක්‍රම වලින් යන්න ඕනේ. සම්ප්‍රදායික තිබුණට කමක් නැහැ. හැමතිස්සෙම අලුත් ප්‍රතිපත්තියෙන් රට තුළට ගේන්න ඕනේ. ඒ ගැම්ම ගන්න නම් ඊළඟ අවස්ථාව ඊළඟ ලෙවල් එකට ආර්ථික ගෙනියන්න. ඉතින් මේක දැන් අපි එතන හිර වෙලා ඉන්නේ. දැන් 4,000 අපි හිර වෙලා අවුරුදු 4ක් $4,000 හිර වෙලා ඉන්නේ. තාම 4,000 යන්නේ. දැන් මේ අවුරුදු $4,000 අඩු වෙනවා. 3,950ට බැලුණු 19 දී ඉකොනොමි එක 4,000ට ගිය ඉකොනොමි එක 18 දී 4,000න් පහළට ආවා. සිරි අපිට මතක ඇති 3,851 තිබුණේ 2014 දී. අවුරුදු 5ක් ගියාට පස්සේ වැඩි වුණේ $36යි. $36යි පසුගිය අවුරුදු 5 තුලදී අපේ ඒක පුද්ගල ආදායම වැඩි වුණේ. හැබැයි 2005 කියන 47 අපි නිදහස් ගත්ත 48යි 2005 අතර ගත්තොත් ඒ කියන්නේ ඒ ප්‍රමාණය එතකොට තිබුණේ 1242යි. ඒක ගෙනාව ඔබතුමාලා අවුරුදු 1242 අපි ගෙනාවා 3851ට. ඒ කියන්නේ අවුරුද්දකට $256ක් වැඩි වුණා. අවුරුද්දකට $256ක්. ඊට පස්සේ වැඩි වුණේ 6යි. අවුරුදු 5ටම. අවුරුදු 5ටම අවුරුද්දකට 6 ගානේ.
අපි ඒ කාලෙදී 256 ගානේ වැඩි වෙච්ච එක 6 ගානේ වැඩි වුණා. ඉතින් 250 ඒ කියන්නේ අර think out of the box කියන එක කියන්නේ රාමුවෙන් එපිට හිතපු නිසා. මම කැමතියි අර ඔබතුමා යෝජනා කරන පියවර 8 ගැන අපි සැකවින්නුණත් කතා කරන දේ. එක පැත්තකින් අර විදියට වෙනම අරමුදලක් පිටවනවා COVID-19න් වැටෙන සමාගම් ආරක්ෂා කරගන්න. අපිට අලුතෙන් කර්මාන්ත අලුතෙන් කියන්නේ නව ව්‍යවසායකයෝ පහුගිය දවස්වල අපි දැක්ක පොඩි කොල්ලෝ පවා ඉස්කෝලවල යන මේ අත හොදන මැෂින් එක දේවල් කරනවා. මේ ව්‍යවසායකයන් රැක ගන්න මොකද්ද අපි කරන්න ඕනේ? කොහොමද අපි මේකට සල්ලි ගේන්න ඕනේ? දෙකක් කරන්න ඕනේ. එකක් තමයි ඒ අයට ණය මුදලෙන්ම මේ වැඩේ කරන්න බෑ. ඒ අයට ලබා දෙන්න ඕනේ ප්‍රාග්ධනය. ප්‍රාග්ධනය ලබා ගන්නවා කියලා කියන්නේ ප්‍රාග්ධන මේ ෆන්ඩ්ස් තියෙනවා ලෝකේ. වෙන්චර් කැපිටල් ෆන්ඩ්ස් කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ අලුතෙන් මේ පටන් ගන්නකොට මේ සීඩ් කැපිටල් කියලා සීඩ් කැපිටල් කරන්න. ඒත් එක්කම තවත් පැත්තක් තියෙනවා මේ ඉක්විටි ෆන්ඩ්ස්. ඒ කියන්නේ පොලිය ගවන්න නෙමෙයි. අයිතිකාරයෙක් හැටියට ඉදිරිපත් වෙන්න. ඉතින් 20%ක් වගේ දෙන්න පුළුවන් නම් ඔය විවිධ ෆන්ඩ්ස් වලට. ඒ ලෝකේ හැමතැනම තියෙනවා ඒවා. ඒවා මෙහෙට ඇට්‍රැක්ට් කරගන්න ඕනේ. මෙහෙට එන්න අපි ආරාධනා කරන්න ඕනේ. ඒ අයට මේ පහසුකම් ලබා දෙන්න ඕනේ මෙහෙට ඇවිල්ලා මේ කටයුතු කරන්න. ඊට පස්සේ ඒ අය කම්පැනි 10ක් හරි 15ක් හරි 100ක් හරි එකතු කරලා ඒ අයට මේ ප්‍රාග්ධනය ලබා දෙනවා. මොකද මේ ප්‍රාග්ධනය ලබා දුන්නම ඒ අය ලබා දෙන්නේ මුදල් පමණක් නෙමෙයි. එයාගේ ටෙක්නොලොජි එකත් ලබා දෙනවා. ටෙක්නික්ස් ලබා දෙනවා. අලුතෙන් මැනේජ්මන්ට් ස්කිල්ස් ලබා දෙනවා. ඒතකොට ඒවා එක්ක මේ කම්පැනි ඔක්කොම ඉහළ මට්ටමකට එනවා. ඉතින් එතනට එන්න අපි කටයුතු කරන්නට ඕනේ. ඒ ෆන්ඩ්ස් අපි ඇක්සස් කරන්නට ඕනේ. ඒව නිකම් එන්නේ නැහැ. ඒගොල්ලෝ මේ ලංකාව තියෙනවා මේ ඉන්දියන් සාගරයේ ලස්සන මුතු ඇටක් කියලා එන්නේ නැහැ. අපි ගිහිල්ලා කතා කරන්න ඕනේ. අපි ඒ කාලේ ගිහිල්ලා අර බොන්ඩ් ඉෂුස් කරනකොට ගිහිල්ලා කතා කරලා ඒ අයව ට්‍රැක් කරගත්තා වගේ මේවට ගිහිල්ලා කතා කරලා ඒ අයව ගෙන්න ගන්නට ඕනේ. ඒක ලේසි වැඩක් නෙමෙයි. පළවෙනි අවුරුදු දෙක තුනදී සෑහෙන මාන්සි වෙන්නට ඕනේ. ඉතින් එහෙම මාන්සි වෙලා ඒ අය මෙහාට ගෙනල්ලා ඒතර ඒ තුලින් අලුත් කල්චර් එකක් අලුත් සම්ප්‍රදායක් මේ රටේ ඇති කරන්නට ඕනේ. එතකොට තමයි මේ ව්‍යවසායකයා ගැනත් යම්කිසි හැඟීමක් රටේ ඇති වෙන්නේ. දැන් අපේ රටේ ව්‍යවසායකයා ගැන තියෙන හැඟීම අඩුයි. අපි ගිහලා ගුරුවරුන්ට බඳිනවා. ඒකට අවුරුදු 30ක් තිස්සේ ජොබ් එක දුන්න මිනිහට බඳින්නේ නැහැ. එයාව අපි සමහරකට දකින්නේ ටිකක් අර අපේ ශ්‍රමය හුරා කන කෙනෙක් හැටියට තමයි අපි සමහරකට දකින්නේ. ඒක ඒ සංකල්පයෙන් අපි පොඩ්ඩක් ඈත් වෙන්න ඕනේ. මොකද අපි තේරුම් ගන්නට ඕනේ මේ ඒ අය රිස්ක් එකක් ගන්නවා. ඉතින් ඒ නිසා ඒ රිස්ක් එක ගන්නකොට වෙන වෙන රටවල් වලින් අපි මුදල් ගේන්න අපේ රටේම තවත් අය ඉන්නවා හුඟක් දෙනෙක් ඉන්නවා ට්‍රෙෂරි බොන්ඩ්ස් දාලා ඉන්නවා සමහරක් අය බිලියන ගණන් සල්ලි තියෙනවා. ඒකට ඒගොල්ලෝ කැමති නැහැ වෙන තැන් වලට යොමු වෙන්න. ඉතින් අපි එයාටත් එතනට යොමු වෙන්නට උදව් කරන්නට ඕනේ. ඉතින් ඒව කරලා තමයි මම ඊළඟ යෝජනාව කිරුවේ. එහෙම මුදල් අපි ෆන්ඩ්ස් හදන්නට ඕනේ. ඒව හැදුවට පස්සේ තමයි අර ට්‍රැප් එකෙන් යන්න පුළුවන් වෙන්නේ. අර උගුලෙන් එහාට පහින් ඒ මුදල් එන්න ඕනේ ගලා එන්නට ඕනේ ආර්ථිකයට. ඉතින් ඒක අපි කරන්නට ඕනේ. එතකොට අපේ මේ තරුණ තරුණියෙක්ට අලුත් අදහසක් આવුතින් ඒ අදහසට පණ ගන්නවන්නට ඒ සල්ලි ලැබෙන්නට ඕනේ. දැන් කොච්චර දෙනෙක් ඉන්නවද දිනුෂ අදහස් තියෙනවා. ඒකට ඒ අදහස් ක්‍රියාත්මක කරන්න කවුරු සල්ලි දෙන්නේ නැහැ. රජයෙන් දෙන්න බෑනේ. රජයෙන් දීලා හදිසි ඒ අදහස් හරියට ක්‍රියාත්මක වෙන්නේ නැත්තම් රජයෙන් ඇයි දුන්නේ කියලා. ආයිනේ ඇයි දුන්නේ කියලා. ඉතින් ඒ නිසා ඒවට රිස්ක් ගන්න ෆන්ඩ්ස් තියෙනවා. ඒ රිස්ක් එක අරගෙන සමහරකට ඒ අය ලොකු ප්‍රොෆිට් එකක් හදාගනි. සමහරකට ඒ නැති වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒ විදිහට හිතන ඒ ක්‍රමවේදයට යොමු වෙන්නට ඕනේ. ඒවා තමයි වැදගත් දේවල්. ඒ කියන්නේ ඉක්විටි ෆන්ඩ් වගේ එකක් එහෙම නැත්නම් සීඩ් කැපිටල් ෆන්ඩ් මේ වගේ දේවල් කරන්න ඕනේ. ඒක තමයි අර ජනාධිපතිතුමා කියන්නේ ඔබතුමාලා තමයි මේකේ ඉන්න ඒ කියන්නේ හොඳම ආර්ථික මුල ටික. ඉකොනොමිස්ලානේ. ඒ කියන්නේ උපාධිය අරගෙන තියෙනවා. ඒකට සරලන වැටුපක් ලබනවා. ඒ නිසා ඔබේ මේක යුතුයකමක් කියන එක එතුමා කියන්නේ. ඒකට මේ යුතුයකම ඉෂ්ට නොවන නිසා තමයි අපිට අතුලාන්තයට ගිහිල්ලා මෙහෙම කතා කරන්න සිද්ධ වෙන්නේ. නැත්නම් හිතෙන්න පුළුවන් ඔක්කොම කුණු ටික මේ මහ බැංකුව ගාවින් ගලාගෙන යනවද කියලා. නෑ එහෙම නෙවෙයි. එතකොට ප්‍රධාන වශයෙන් ගත්තම රටේ ආර්ථික ස්ථායීභාවය පවත්වාගෙන යන්න ඊළඟට මූල්‍ය පද්ධතිය හරියට කළමනාකරණය කරගන්න සහ හරියට නීතිපති දෙපාර්තමේන්තුව ආණ්ඩුවට නීති උපදෙස් දෙනවා වගේ මූල්‍යමය කටයුතු පිළිබඳ ආණ්ඩුවට උපදෙස් දීමේ වගකීම තියෙන මහ බැංකුව තමන්ගේ කාර්යභාරය ඉටු කරනවාද නැද්ද කියලා දැනගත්තේ ජනාධිපතිතුමාගේ ප්‍රකාශයත් එක්ක රටේ මිනිස්සු විදිහට අපි. ඒ නිසා අපි මේ පිළිබඳ අතුලාන්තයේ කතා කරන්නේ විරාමයක් ලබන්න ලෑස්ති.
අජිත් නිවාඩ් ගබ්‍රාල් මහත්මයා අර ලංකාදීප පුවත්පතට ලියපු ලිපියේ සඳහන් වන පස්වෙනි කාරණාව තමයි ශ්‍රී ලංකා රජයේ සුරකුම්පත් වෙනුවෙන් නව ආයෝජන ඇමරිකන් ඩොලර් මිලියන 3000ක පමණ ප්‍රමාණයක්. ඒ කියන්නේ රුපියල් බිලියන 570ක් පමණ ආකර්ෂණය කරගන්න ආණ්ඩුව වැඩපිළිවෙල හදන්න ඕනි කියලා. මොකද 2014 දී ආයෝජනයේ ඇමරිකන් ඩොලර් මිලියන 3400ක් තිබුණා. හැබැයි මේ වෙනකොට 120ට අඩු වෙලා. සිරෝදර මහත්තයා ගියානේ ඔය රෝඩ් ෂෝ වලට නේද? කොහොමද දැන් මටත් තිබෙන ප්‍රශ්නේ දැන් ලංකාවේ ආර්ථිකය වගේ එකට ආයි එහෙම බිලියන 3400ක ඩිමාන්ඩ් එකක් ඇති කරගන්න පුළුවන්ද? පුළුවන්ද? මම හිතන්නේ ඒක තනිකරම තියෙන්නේ ආර්ථිකය ගැන විශ්වාසයක් ඇති කරවන්න ඕනේ දිනුෂ. ශ්‍රී ලංකන් ආර්ථිකයට ඉස්සර එහෙම තිබුණේ නැහැ. ලංකාවේ පළවෙනි වතාවට රජයේ සුරකුම්පත්වල ඒ කියන්නේ රජයේ සුරකුම්පත් වර්ග දෙකක් තියෙනවා. භාණ්ඩාගාර බෙදුම් කර සහ භාණ්ඩාගාර බිල්පත්. මේ දෙක තමයි අපි මේ විදේශිකයන්ට දුන්නේ ලබා දුන්නේ ආයෝජන කරන්න කියලා. එතකොට මේක අපි පළවෙනි වතාවටම විවෘත කරේ 2007 දී 2007 2008 වර්ෂ දෙකේ විවෘත කරේ. විවෘත කරපු ගමන් අපි ගිහිලා සිංගප්පූරුවේ ආයෝජකයන් හම්බුනහම ඒගොල්ලෝ කිව්වා මෙන්න මේ තත්ත්වයන් තියෙනවා නම් අපිට පුළුවන් ඇවිල්ලා සල්ලි ආයෝජන කරන්න කියලා. අපි මේ තත්ත්වයන් ඇති කළා රට තුල ආර්ථිකය තුල. එතකොට අපිට මුලින්ම අපි කරේ 5%යි. ඒ කියන්නේ 5% ප්‍රමාණයක් තමයි අපි දෙන්න ලෑස්ති. ඒ කියන්නේ රුපියල් 100ක ට්‍රෙෂරි බිල් තියෙනවා නම් රුපියල් 5ක ට්‍රෙෂරි බිල් තමයි විදේශිකයන්ට දෙන්නේ. ඊට පස්සේ මේක දැන් ආර්ථිකයත් ඉතාම හොඳට යුද්ධ අවසන්වන්නට හොඳ වෙච්ච නිසා විදේශිකයන්ගේ මේකට ඉල්ලුම ඉතාම හොඳ ඉල්ලුමක් තිබුණා. ඇත්තටම පොලි මට්ටම් අඩු වුණා. පොලි මට්ටම් හොඳටම අඩු වුණා. පොලි මට්ටම් 120 ගණන් වල තියච්ච පොලි මට්ටම් අන්තිමේ 2014 වෙනකොට 14 වෙනකොට 6ට 4ට අඩු වුණා. නමුත් විදේශිකයෝ ආර්ථිකය ගැන තියච්ච විශ්වාසය නිසා ලංකාවේ රුපියල් වලින් තියෙන භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම් කරවල 2014 වෙනකොට බිලියන 3.4ක් බිලියන 3.400ක් තිබුණා. එතකොට අර 105 අන්තිමේදී මේ බිල්ලුම වැඩි වෙනකොට අපි 105 ඉඳන් 10ට ගෙනිහලා ඊට පස්සේ 12 වෙනකම් විවෘත කරා. එතකොට එතන තමයි 3.400ක් ඒ 12 මට්ටමටම ආවා. නමුත් දැන් තියෙන මිලියන 120යි. මේක ආපහු අපිට ගන්න පුළුවන් බැරි කමක් නැහැ. ඒක ශනිකව ගන්න බෑ. නමුත් අපි ඒකට වැඩසටහනක් හදන්න ඕනේ. අපි ආපහු ආයෝජකයන් හම්බෙන්න ඕනේ. ආයෝජනට කියන්න ඕනේ මේ ආර්ථිකය ගැන විශ්වාසය ඇති කරන්න ඕනේ. ඒක අපි පෙන්වන්න ඕනේ. මෙහි අපි මේ දෙවන භාගයේදී මේ ආර්ථිකය ආපහු නැවත නියම මාර්ගයට අරගෙන ඒ විදේශිකයන්ට පෙන්වන්න ඕනේ මෙන්න අර ආපහු රටේ තත්ත්වය කියන එක. ඒකම තමයි අපි කරේ මේ අධිපතිතුමත් එක්ක ගිහිලා 2007 දී අපි ඩොලර් වලින් බැඳුම් කර විකුණුවා. 2007 තමයි පළවෙනි වතාවට ලංකාවේ එහෙම ඩොලර් වලින් බැඳුම් කර ජාත්‍යන්තරයට ගෙනිච්චේ. මුල සැරේදී තාමත්ම අමාරුයි අපිට හිටියේ 125 දෙනයි. ඇමරිකාවේ සිට සිංගප්පූරුව හොංකොං දක්වා ආයෝජක හිටියේ 125 දෙනයි. නමුත් අපි 2014 වෙනකොට ආයෝජක 500ක් විතර එක අවුරුද්දකදී අපි නිකුත් කරපු මුළු බිලියනෙම බැඳුම් කරේම එක ආයෝජකයෙක් ඉල්ලුවා. මට සම්පූර්ණ එකම දෙන්න කියලා. එච්චර විශ්වාසයක්. අපි දුන්නේ නැහැ. අපි දුන්නේ නැහැ. මොකද අපි ලිමිට් කරලා දෙන්නේ. මොකද අපිට ඕනේ හැමෝටම බෙදලා දෙන්න. එතකොට තමයි අර දෙවනද පොළ ගොඩනගා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ ඒ තියෙන්නේ ඔක්කොම ආර්ථිකය පිළිබඳ විශ්වාසය කොට නැගීම. තනිකර ආර්ථිකයක ආයෝජනයක් විදේශිකයෙක් ආයෝජනයක් කරන්නේ විශ්වාසය කොට නැගීම තුලින්. ඒ කාලේ අධිපතිතුමා හැම අවුරුද්දකම ඒ ආයෝජකයන් හම්බිලා ආර්ථිකය ගැන පැහැදිලි කරනවා. දැන් 2013 ගිහිල්ලා ආර්ථිකය පැහැදිලි කරනකොට කියනවා මම අවුරුද්දේ 13 අවුරුද්දේ අන්තිම වෙනකොට ආර්ථිකය මෙතෙන්ට ගේනවා කියලා. 14 ගිහිල්ලා ඊළඟ අවුරුද්දේ හම්බ වෙනකොට අපි කිව්වා ඒක ඩිස්කෝ කාඩ් කියලා එකක් හදුවා. මෙන්න අපි 13 ඔයගලන්ට ඇවිල්ලා කියපු ආර්ථික දර්ශකයන් ටික ලංකාව. මෙන්න අපි දැන් ඉන්නේ කොතනද කියලා ඒ සංසන්දනය කරලා පෙන්නුවා. ඒකෙන් තමයි විශ්වාසය ගොඩ නැගුවේ. එහෙම තමයි ආයෝජකයලා ලංකාව තුළ ආයෝජනය කරේ. ඔව් ඒකට ඔබට කොහොමද මේ ඉවක්ක ජනාධිපතිතුමාගේ ලැබිච්ච නිදහස සහ මාර්ගෝපදේශ කොයි වගේද? එතුමා අමුතුම තාලේ මැනේජර් කෙනෙක්, ලීඩර් කෙනෙක්. එතුමා වැඩේ බාර දීලා ඊට පස්සේ ඒ වැඩ ගැන සැලකිල්ලෙන් ඉන්නවා. ඒකට ඒ වැඩ කිරීමේ නිදහස අපිට තිබුණා. කොහොමද කරගන්නේ කියන එක අපිට ඒ නිදහස ලබා දුන්නා. ඒක හින්දා තමයි මම හිතන්නේ එතුමා එච්චර මේ සාර්ථකුනේ. එතකොට ඒ අපිට උනත් ඒ ලොකු වගකීමක් තිබුණා. අපි ඒ වගකීම එක දවසක්වත් පැහැරරියේ නැහැ. ඒ වගකීම පුළුවන් උපරිම ආකාරයට ඉෂ්ට කෙරුවා. මොකද ඒ කාලේ ඔබතුමාට මතක ඇති 2012 ඉඳලා 2014 වෙනකම් රුපියල ශක්තිමත්ව තිබුණා. මේ මම හිතන්නේ බොහෝ දුරට නොවෙනස්ව වගේ තිබුණා. නේ? පොලි අනුපාතය
හැම පොලි අනුපාත අවුරුදු 30 බැඳුම් කරයක් වුණත් පොලි අනුපාතය තිබුණේ single digit. තනි ඉලක්කමේ තිබුණේ. ඒ කියන්නේ AWPLR එක. ඒ කියන්නේ හොඳම කස්ටමර්ස්ලට ලබා දෙන පොලි අනුපාතය 6යි. දැන් 12යි. 6ට ලබා දෙනවා කියලා කියන්නේ ඕනම කෙනෙකුට රිස්ක් එක අඩුයි. ඉතින් ඒ වාතාවරණය හදාගන්න පුළුවන් වුණේ ජනාධිපතිතුමා ඒ අවකාශය අපිට දුන්නා. ඒ කටයුත්ත කරන්න. ඊට පස්සේ අපි හොඳ ටීම් එකක් හිටියා. අපි ඔක්කොමලා එකතු වෙලා ඒ වැඩේට හොඳ අවබෝධයකින් කටයුතු කෙරුවා. ඉතින් මම හිතන්නේ එතන ඒක රහසක් ඒක. ප්‍රසිද්ධ රහසක්. ඉතින් ඒ තුලින් මම හිතන්නේ අපිට ගොඩාක් දේවල් කරන්න පුළුවන් වුණා. ඔව්. මම ඔබතුමාගේම මේ ප්‍රසන්ටේෂන් එකක මා දුටුවා 2006 සිට 2014 දක්වා රුපියල් වටිනාකමේ නව ප්‍රමාණ වීම වසරකට 2.8යි. ඊට පස්සේ 2015 සිට 2019 දක්වා 6.7යි. තුන් ගුණයක්. ඔව්. ඉතින් හිතා ගන්න පුළුවන්. හරි. දැන් අපි මේ විසඳුම් කරාත් එළඹෙමින් ඉන්නේ. ඔබතුමා තව යෝජනා දෙකක් කරනවා. විශේෂයෙන්ම ආනයන අපනයන සඳහා ආදේශන හඳුන්වා දීම පිළිබඳව සහ මේ මොහොතේදී ඔබට ඊටාම සතුටුදායක වෙයි එහෙම ආරංචියක් අහන්න ලැබෙන එකක්. ඒ කියන්නේ EPF එකෙන් ETF එකෙන් සාහන ලබා ගැනීමක් පිළිබඳව. ඔව්. මගේ අදහස තමයි ඒක මම යොමු කරන්න කැමති උනේ. එකක් තමයි අපි හැම අවුරුද්දෙම විශාල ප්‍රමාණයක් ආනයනය කරනවා. ඒව අපේ රටේ හදන්න පුළුවන් දේ. එතනට අපි යොමු වෙන්නට ඕනේ. දැන් මේ කොවිඩ් එකෙන් පස්සේ අපිට හොඳ පාඩම් ටිකකුත් ඉගෙන ගන්න පුළුවන් වුණා. සමහර දේවල් අපිට ගේන්නත් බැරි වෙන තත්ත්වයක් ආවා. මොකද ඒ රටවල වලින් ඒවා ආයනනය කෙරුවේ අපනයනය කෙරුවේ නැහැ. ඉතින් එතකොට අපිට මේවා අවශ්‍ය නම් අපි නිෂ්පාදනය කර ගැනීමට අපි යොමු වෙන්නට ඕනේ. ඉතින් මේඩ් ඉන් ශ්‍රී ලංකා කියලා දැන් ඔය අලුත් සංකල්පයක් ගේන්න හදන්නේ. ඒ විශේෂයෙන්ම ඒ ඉම්පෝර්ට්ස් මෙහි කරලා මෙහි අයට ලබා දෙන්න. හොඳ ක්වොලිටි එකක් තියෙන්න ඕනේ. නිකම් මේ අර මේ භූමි තෙල් ෂර්ට් දෙන්න බෑ. ඒක කාලයක් සිදුනා වගේ ඒ නැතුව හරි ආකාරයට හොඳ ක්වොලිටි එකකට හොඳ මේ නිපැවුමක් ලබා දෙන්නට අපි කටයුතු කරන්න ඕනේ. එතනට ඒක කියන එක ලේසි. ඒකට ඒක හරියට කෙරුවොත් බිලියන 4යි ඇමරිකන් ඩොලර් බිලියන 4ක හෝ 5ක මාකට් එකක් අපිට තියෙනවා. ඒ කියන්නේ රුපියල් ට්‍රිලියන එකක් විතර අපිට අපේ රටේ ගැවසෙන්නට ඇති කරන්න පුළුවන්. ඒකට අපි යොමු වෙන්නට ඕනේ. අනිත් එක තමයි ඔබතුමා කිව්වා වගේ මේ වෙලාවේ බොහෝ දෙනෙක් ඉන්නේ ඉතා ලොකු පීඩනයකින් ඉන්නේ. අපේ රටේ ජනතාව බොහෝ දෙනෙක් මම දන්නවා විශාල පීඩනයකින් ඉන්නේ. යතේ සල්ලි නැහැ. නම ක්‍රිබ් එකේ ක්‍රෙඩිට් කාඩ් එකට ගෙවා ගන්න බෑ. ණය ගෙවා ගන්න බැරි නිසා මිනිස්සු ලියුම් ගෙවනවා මේ නඩු දාන්න ලෑස්ති වෙනවා. ලොකු පීඩනයකින් ඉන්නේ. මම යෝජනා කරන්නේ ඒ නිසා ඒ EPF එකේ සේවක අර්ථ සාධක අරමුදලේ 120ක ප්‍රමාණයක් ඒ පුද්ගලයාටම නිදහස් කරලා දෙන්න කියලා. මොකද එතකොට ඒ පුද්ගලයාට ඒ අත්‍යවශ්‍ය වෙලාවක ඒ මුදල් ලැබුණොතින් එයාට පුළුවන් ඒකෙන් යම්කිසි දෙයක් කරගන්න. නැත්තම් ඒක මේ නැතුව වෙන විකල්පයක් නැති පුද්ගලයෝ රාශියක් ඉන්නවා. ඒකෙන් කරුණු දෙකක් වෙනවා. එකක් තමයි මේ පුද්ගලයාට විශාල සහනයක් ලැබෙනවා. ඒ මම හිතන්නේ බොහෝ දිනෙක මම කතා කරපු 90%ක් මට කිව්වා ඒ අය පුන බලා සිටිනවා කියලා මෙහෙම එකක් ලබා ගන්න. ඔව්. අනිත් අය ලබා ගන්න කැමති නැත්නම් ලබා නොගෙන ඉන්න පුළුවන්. කිසි ගැටලුවක් නැහැ. ඒකට මේ මුදල් ටික නැවත වරක් අපේ රට තුල සංසරණය වෙනවා. අර ඒක තමයි ජනාධිපතිතුමා කිව්වේ මේවා බේසික් ඔෆ් ඉකොනොමි කියලා. බේසික්ස්. ඉතින් හරි. දැන් යම් පියවර කිහිපයක් අරගෙන තියෙනවා. දැන් ජනාධිපති මාධ්‍යංශය නිකුත් කරපු නිවේදනාංක 169 17 වෙනිදා හවස 7ට නිකුත් කරනවා. ඒකෙදි කියනවා මූල්‍ය සමාගම් බිඳවැටීම් පිළිබඳව අවධානය යොමු කරලා තිබෙනවා. ආර්ථික පුනරුදය පිණිස මහා බැංකුව ඊයේ එළඹ තීරණ අනුව වාණිජ්‍ය බැංකුවල රුපියල් තැන්පතු සඳහා ව්‍යවස්ථාපිත සංචිත අනුපාත 16 වෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි 2%කින් අඩු වුණා කියලා. මේවා සුබවාදී කාරණා විදිහට ජනාධිපති මාධ්‍යංශය දකිනවා. මේකේ ප්‍රතිලාභ මේ අපේ සාමාන්‍ය මිනිසුන්ට අපි වගේ මිනිසුන්ට කොහොමද කවදද කොයි ආකාරයෙන්ද ලැබෙන්නේ සිරවර්ධන මහත්මයා? දැන් ඔය පහසුකම් ටික ඔක්කොම දැන් ආයතන වලින් සිදු කරලා තියෙන පහසුකම් ටික බැංකු හරහා තමයි බොහෝ වෙලාවට ප්‍රේෂණය වෙන්නේ ජනතාවට. එතකොට මේ අවස්ථාවේදී අපි ෂණිකව පුළුවන් තරම් ඉක්මනට මේ බැංකුත් එක්ක වැඩසටහනක් ආරම්භ කරන්න ඕනේ. මහා බැංකුවේ මූලිකත්වය අරගෙන බැංකු ටික ඔක්කොම සම්බන්ධ කරගෙන මේ දීපු පහසුකම් ටික ජනතාවට ගලා යන්න සලස්වන්න ඕනේ. එතකොට ඒකට ඕනනම් මහා බැංකුවට පුළුවන් බැංකුත් එක්ක එකතු වෙලා එක කමිටියක් හදලා
ඒකේ මාසික සැලැස්මක් හදලා මෙන්න මේ මාසවල මේ විදිහට යන්න ඕනේ කියලා ඊළඟට ඒක පසුවිපරම් කරන විදිහට ඒ විදිහට හදන්න ඕනේ සැලැස්මක්. නැත්තම් පහසුකම් ওই ටික ඔක්කොම මුදල් දීලා බැංකුවල මුදල් තිබුණට වැඩක් නෑ අපිට. කිසි ප්‍රයෝජනයක් නැහැ. අර අධිපතිතුමා කිව්වෙත් ඒකයි. වතුර ටැංකිය කොච්චර පිරුවත් වැඩක් නැහැ. ටැප් එකකින් වතුර එන්නේ නැත්තම්. ඒ වතුර ටික ඒ මුදල් ටික ගලා යන්න ඕනේ ජනතාවට. ජනතාවටත් යන්න ඕනේ, කර්මාන්ත වලටත් යන්න ඕනේ, නිෂ්පාදකයටත් යන්න ඕනේ, අපනයන කරුවටත් යන්න ඕනේ. මේ ඔක්කොටම යන්න ඕනේ මේ සල්ලි ටික. ගියොත් තමයි මේ අපි කියන ප්‍රශ්نين ගොඩ එන්න පුළුවන් ඉක්මනට. අපිට ඕනේ මේ ප්‍රශ්නේ ඉක්මනට ගොඩ එන්න. මෙතුමාගේ මේ ප්‍රශ්නේ මහ ගොඩක් කල් තියෙන්නේ නැහැ. නමුත් මේ ප්‍රශ්නේ තාම බැලෑරුම්. ලෝකෙට බැලෑරුම්, රටට බැලෑරුම්. ඒ නිසා මේක පුළුවන් තරම් ඉක්මනින් ගොඩ යන අය තමයි දිනුම් විනාශලා වෙන්නේ. දිනුම් කරුවෝ වෙන්නේ. එහෙනම් දිනුම ඉක්මනට අපිට ගන්න නම් මේ වැඩසටහන ඉක්මනට ක්‍රියාත්මක වෙන්න ඕනේ. නිසි ආකාරයෙන් තොරතුරු sannivedanaya වෙලා තියෙනවද කියලා ගැටලුවක් වෙනවා. දැන් ඇතම් ව්‍යාපාරිකයෝ කියන දැන් working capital එකට ණය දෙන්න කියලා කිව්වන් පස්සේ මේ overheads එහෙම නැත්නම් පඩිවලට rental light bill ගෙවන්න එහෙම ණය දෙනවා කියලා. මම හිතන්නේ දිනුෂ ඒක නම් ඒ ආයතනයේ තියෙන ගැටලුවක් වෙන්න ඕනේ. අපි ඕන කෙනෙක් දන්නා working capital කියන්නේ තේරුම මොකක්ද කියන එක. අනිත් එක අර අපි මුලදී කිව්වා වගේම මේ වෙලාවේ working capital දැන් ආයතන ගොඩක් ඒවා නැවතිලා තියෙන්නේ. මේ ආයතන අලුතෙන් වැඩ පටන් ගන්න ඕනේ. එතකොට සියලුම අමුද්‍රව්‍ය ගන්න ඕනේ. අර මෙතෙක් පඩිගෙවපුවට තවදුරටත් පඩිගෙවග තියා ගන්න ඕනේ. ඊළඟට ඒ නිෂ්පාදන නිකුත් කළා වෙළඳපොළ නිකුත් කළා මාස ගණන් බලන් ඉන්න ඕනේ මුදල් එකතු කරන්න. මේ මුළු කාලයට මේ මුදල් අවශ්‍යතාවය තියෙනවා ඒ ආයතන වලට. මේ වෙලාවේ ඒක දිහා බලලයි වැඩසටහන හදන්න ඕනේ. ඔව්. ප්‍රශ්න මේක නෙමෙයි මම ප්‍රශ්න අහන්නම් ඊට කලින් මේ උත්තර දෙන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. දැන් දොස්තර මහත්තයා තරහ කරගත්තොත් සමහරට වැරදි බෙහෙත් දෙන්න ඉඩ තියෙනවා. දැන් වැඩේ වරද්දගෙන එහෙම නැත්නම් වැරදි බෙහෙත් අපිට හම්බ වෙයිද? එහෙම මෙතන තියෙන්නේ දොස්තර මහත්තයා වැරදි බෙහෙත් දුන්නොතින් තවත් දොස්තර මහත්වරු ඉන්නවා බලන්නේ හරිද වැරදිද කියලා. මම හිතන්නේ මේ ඒ එක දොස්තර මහත්තයෙක් විතරක් නම් හිටියේ. ඔව්. එයා ඔය වැරදි බෙහෙත් දීලා බේරෙන්න පුළුවන්. දැන් කාලේ එහෙම නෙමෙයිනේ. ඉන්ටර්නෙට් එකේ බලලා සමහර අය දන්නවා මොකද්ද හරි බේත කියලා. එහෙනම් කල්පනාවෙන් ඉන්න පුළුවන්. හරි. ඕක මොකද ගොඩක් දෙනෙක් අහපු ප්‍රශ්නයක්. නිසා මම ඒක කිව්වේ. කොහොමද අර ජනාධිපති මාධ්‍යංශය නිකුත් කරපු නිවේදනයේ අවසාන වශයෙන් සඳහන් කරනවා කොවිඩ් වසංගතය පාලනය කිරීමට පනවා තිබූ නීති ලිහිල් කිරීමත් සමග නිෂ්පාදන ආර්ථිකයේ යථාවක් වෙමින් පවතින බව මහ බැංකුව කියා සිටී. ආහාර පාන වර්ග රෙදිපිලි ඇඟලුම් නිෂ්පාදන අංශයේ සැලකිය යුතු වර්ධනයක් දක්නට ලැබේ. අප්‍රේල් මාසයේදී 3.5ක් වූ නිෂ්පාදන උපදර්ශකය මේ මාසයේදී 51.1 දක්වා වර්ධනය වී තිබෙන බව සඳහන් කරනවා. 3.5 51.5. දැන් මේ සියල්ලත් එක්ක අපි ගැටලු පිළිබඳව කතා කළා. කබ්‍රල් මහත්මයා දැන් අවසාන වශයෙන් අපි එළඹුමකට ආවොත් තවමත් මම කතාව පටන් ගත්ත තැන කියන්නේ අද රැටත් සමහරට නිින්දෙන් ඇහැරේ කොහොමද මේ ණය ගෙවන්නේ ව්‍යාපාර කොහොමද පවත්වාගෙන යන්නේ. ඒ මාවැනි ඔබවැනි අපේ රටේ පුරවැසියන්ට ඔබතුමා දෙන බලාපොරොත්තුව කොළ එළියද කහ එළියද රතු එළියද? මම කැමති කොළ එළිය දෙන්න. ඒත් එක්කම මම කොළ එළිය දෙනකොට පොඩි වෝනින් එකක් දෙන්නත් අවශ්‍යයි. අර ඉංග්‍රීසියෙන් සමහරකට කියනවා we create our own future කියලා. අපේ අනාගතය අපිම හරිගස්ස ගන්නට ඕනේ. අපිම නිර්මාණය කර ගන්නට ඕනේ. අපි හිතනවා නම් අපේ අනාගතය කඩාවැටිලා අපිට අනාගතයක් නැහැයි කියලා. එතකොට ඇත්ත වශයෙන්ම අපිට මොනවා තිබුණත් වෙන්නේ ඒකම තමයි. ඉතින් අපි හදා ගන්නට ඕනේ අපිට පොසිටිව්ලි ඒක බලන්න. අනිත් එක ඒ වෙනුවෙන් යොමු වෙන්නත් ඕනේ. මට හිතෙන්නේ පුද්ගලයෝ යොමු වෙනවා වගේම රටත් යොමු වෙන්නට ඕනේ. රටත් යොමු වෙනවා කියලා කියන්නේ රටේ නායකයන් ඒ ගැන විශ්වාසයක් ඇති කර ගන්නට ඕනේ අපිට මේක කරන්න පුළුවන් කියන එක. දැන් කොවිඩ් එකෙන් මම හිතන්නේ අපි ඒක තහවුරු කෙරුවා. ජනාධිපතිතුමා, අගමැතිතුමා, අපේ නිලධාරීන් ඒ ඔක්කොමලා යොමු වුණා මේකෙන් අපි ජය ගන්නවායි කියන තැනට. ඒක කෙරුවා. ඒක කරන ගමන්ම අපි තේරුම් ගන්නට ඕනේ මේ ආර්ථික සටනක් තේසි පහසු සටනක් නෙමෙයි. කොවිඩ් එකට අපි දැක්කා මේ විශේෂ කමිටු. ඔව්. කාර්යසාධක බලකාය ඔක්කොම මැක්‍රෝ ඉකොනොමි කියන එකත් සෙල්ලමක් නෙමෙයි. කොවිඩ් එක තරම්ම බරපතල කටයුත්තක්. ඒක මේ එක්කෙනෙක් දෙන්නට කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. එක්කෙනෙක් දෙන්නෙක් හිතුමනාපෙට මේ වැඩ පටන් ගත්තලා කරන්න හදුවොත් ඒ වැඩේ කෙරෙන්නේ නැහැ. වැඩේ අසාර්ථක වෙනවා. කොවිඩ් එක දෙන්නෙක් තුන්දෙනෙක් කරන්න ගියා නම් අසාර්ථක වෙනවා වගේම මේ වැඩේත් අසාර්ථක වෙනවා. ඉතින් ඒ නිසා තමයි මම හිතන්නේ ජනාධිපතිතුමා ඒ පිළිබඳව හිත යොමු කරලා දැන් හරි ගස්සන්නට ඕනේ. ඒක බුණ දෙන්න පුළුවන් වෙන කණ්ඩායමක්.
ඒ කණ්ඩායමට බාර දෙන්නට ඕනේ අභියෝගය. දැන් ඕගොල්ලෝ මේක කරන්න. මේක කරලා මේ රටේ මේ ගොඩේමට කටයුතු කරන්න කියලා. මහ බැංකුවට දුන්නා වගේ ඒ වගකීම අරගෙන ඒ අය ඊට පස්සේ දුවන්න පටන් ගන්නට ඕනේ. ජනාධිපතිතුමාට පෙන්වලා දෙන්නට ඕනේ ඒ විශ්වාසය ඒ අය පළුදු නොකර ගෙනියනවායි කියලා. එතකොට අර හැමදාම දැන් SMS එවන්නේ දැන් අද කේසස් මෙච්චරයි මේ වගේ මෙච්චරයි කියලා. ඒ වගේ රිපෝට් කාඩ් එකක් තියෙන්න ඕනේ. මේ දැන් මොකද වෙන්නේ? ආර්ථිකය කොහොමද වෙන්නේ? අලුතෙන් එක්ස්පෝර්ට් ගත්තද? අලුතෙන් ඉන්වෙස්ට්මන්ට් ආවද? අලුතෙන් අපේ ට්‍රෙෂරි බොන්ඩ්ස් වලට මිනිස්සු සල්ලි දැම්මද? එතකොට මේ අය ගැන මේ නිරන්තරයෙන්ම පසුබිමක් සිදු වෙනවා. දැන් ඉස්පිරිතාලේ ඉන්න පේෂන්ට්ස්ලා ගැන පසුබිමක් වෙනවා වගේම දැන් 10 දෙනෙක් ආවා ඉස්පිරිතාලට. කී දෙනෙක් හොද කරලා ඇරියද? ඒ වගේ තියෙන්නට ඕනේ මේ දිගින් දිගටම ඒ ගැන මේ ක්‍රමවේදයක්. එහෙම කෙරුවොත් මේ අය ඔක්කොම රෙස්පොන්සිබල් වෙනවා. ඒ අය ඔක්කොම accountable වෙනවා. වගවීමක් ඇති වෙනවා. ඒක ඇති කරන්නට අවශ්‍යයි. එහෙම ඇති කරලා කටයුතු කරගෙන ගියොත් කොළ එලියක් එනවා. ඔව්. එහෙම නොවුනොත් අර ජනාධිපතිතුමාගේ වගේ සෞඛ්‍ය වසංගතය ආර්ථික වසංගතයක් බවට පත් වෙන්න පුළුවන්. සෞඛ්‍ය වසංගතයට විසඳුමක් හොයාගත්තා. කොරෝනා පාලනය කළා. එහෙමනම් මේ ආර්ථික වසංගතයත් පාලනය කරන්න පුළුවන්. අවසාන වශයෙන් දැනගන්න කැමතියි. මොකද සරත් කුමාර ගුණරත්න හිටපු ඇමතුමා වගේ උදවියත් කතා කරලා කිව්වා මේ දැන් අපට අවශ්‍යයි මේකට අර සාර්ව එළඹුමක්. එතකොට විවිධ කර්මාන්තකර ව්‍යවසායකයෝ ඉන්නවා. ඔවුන්ට තියෙන මේ පෞද්ගලික මට්ටමේ ගැටලු නෙමෙයි සාමූහික ගැටලු තියෙනවා. ඒවා කොතෙන්ටද යොමු කරන්නේ? මොකක්ද ඒකට තියෙන යාන්ත්‍රණය? මම හිතන්නේ මහා බැංකුව සහ මුදල් අමාත්‍යාංශයට විවිධ දෙපාර්තමේන්තු තියෙනවා. මම හිතන්නේ සිරිපාදේ මහත්තයා මට වඩා හොඳට දන්නවා ඇති. මේවා ගැන තොරතුරු ඉතාමත්ම උනන්දුවකින් එකතු කර ගන්නවා. මේ තොරතුරු තියෙනවා. මේ තොරතුරු නැති කමක් නෙමෙයි. මුදල් මණ්ඩලයට බ්‍රීෆින් එකක් දෙනවා සති දෙකකට සැරයක්. මමත් ඒ බ්‍රීෆින් එක අවුරුදු 9ක් තිස්සේ ලබා ගත්තා. ඒ බ්‍රීෆින් එක ඇත්තටම දිනුෂ ඉතාමත්ම කම්ප්ලීට්. ඒ කියන්නේ අංග සම්පූර්ණ මේ බ්‍රීෆින් එකක්. මෙතුමාලා ඒක දන්නවා. ඒක ඉතාමත්ම හොඳ බ්‍රීෆින් එකක්. ඒ බ්‍රීෆින් එකේ මේ හැම එකක්ම අඩංගුයි. වැව් වල වතුර කොච්චර තියෙනවද කියලාත් කියනවා. මහා බැංකුව අධිපතිවරයාට කියනවා ඒක. එතකොට අපි දන්නවා ඊළඟ කන්නේ මොකද්ද මේ වෙන්න ආසන. මම මේ උදාහරණයක් දුන්නේ. ඉතින් ඒ එච්චර දුරට මේකේ තියෙනවා මේ දත්ත. ඉතින් දත්ත ලබා දෙනවා. ඒ දත්ත වලින් කටයුතු කරන්න පුළුවන්. මම හිතන්නේ ඒ දත්ත පාවිච්චි කරලා ඒ අයට හොයාගන්න පුළුවන් වෙන දේ තත්ත්වය මොකක්ද කියලා රටේ ඒක ඉන්ටෙලිජන්ස් එකක් තියෙනවා මේ අර මේ ජනාධිපතිතුමා කිව්වනේ බුද්ධ්‍යංශයක් තියෙනවා කියලා මේ රාජ්‍ය බුද්ධ්‍යංශයක් ඒව ගැන හොයන මහා බැංකුවේ බුද්ධ්‍යංශයක් තියෙනවා මහා බැංකුවේ බුද්ධ්‍යංශය තියෙන්නේ මේ තොරතුරු ඔක්කොම එකතු කරනවා ඒගොල්ලෝ බණ්ඩක්ක වල ප්‍රයිස් එක දන්නවා එතකොට මේ මිනිස්සු කොච්චර පරිප්පු කනවද කියලා දන්නවා එක එක පළාත් වල. ඉතින් එච්චර දුරට දන්නවද තියනවද දත්ත? ඔව්. දැන් ඒ වගේ මාධ්‍ය කාර්ය විදියට අපිටත් තියෙනවා බුද්ධ්‍යංශ. එහෙම ඔය අභ්‍යන්තර තොරතුරු වාර්තා කරන අන්දමට මේ වෙනකොට මහ බැංකුව තුල අන්තර් සංවාදයක් නැති මට්ටමට පත් වෙලා තියෙනවා. එතකොට සමහර වෙලාවට මේ ගැටලු මේ මොහොතේදී විසඳ නොගත්තොත් විශාල අර්බුදයකට යන්න පුළුවන් කියලා තමයි හිම අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ. සමහර කියන්නේ රටට ආදරය කරන පිරිස් ඒකට ගොනු වෙමින් පවතිනවා. මේවට සුදුසු පුද්ගලයෝ කියන්නේ රටට වග කියන පුද්ගලයෝ පත් කර ගැනීමේ අවශ්‍යතාව තියෙනවා. අර අධිපතිතුමා කියපු කාරණාවට අවසාන වශයෙන් කියන ඔබතුමා මේව ගැන වැඩිපුර දන්නේ නැති කියලා. ඒක සහ මට අර මේකප් එක දාන වෙලාවදී අපේ නේපත්‍යාගාරයේදී ඔබතුමා කියන වුණා ඔව් අලුතෙන් ව්‍යාපාරයක් පටන් ගන්නව නම් අලුතෙන් බිස්නස් එකක් කරනවා නම් මේක හොඳ වෙලාවක්. මේ විදිහට පොලි අනුපාතික අඩු වෙච්ච අවස්ථාවක් නැහැ කියලා. ඔය දෙකම එකතු කළා අපි අවසාන සටහන තබමු. මම හිතන්නේ මේ කොවිඩ් එක කියලා එක ඇත්තටම අපිට අභියෝගයක් වුණා වගේම දිනුෂ මම කතා කරන හුඟක් අය කියන මේක ලොකු අවස්ථාවක් ලැබුණා කියලා. මම ඊයේ මට කතා කරේ මේ බැංකුවක විදේශ බැංකුවේ CEO කෙනෙක්. මම කොහොමද දැන් මේ තත්ත්වයේ බැංකුවේ ඔපරේෂන්ස් වෙනවද හොඳට වෙනවද? නෑ මිසස් රුවද්දන මේක තාම හොඳ අවස්ථාවක් අපිටත් අලුත් විදිහට හිතන්න. මේ විදේශ බැංකුවේ CEO කෙනෙක් මේ කියන්නේ. මේක අලුත් විදිහට හිතන්න රට ගැනයි රටේ ආර්ථික කටයුතු ගැනයි. ඒ හුඟක් අය කියන්නේ දැන් අලුතෙන් හිතන්න ඕනේ. දැන් ඒ වගේම රටම දැන් සූදානම් වෙලා ඉන්නවා අපිට ඕන දේවල් අපි හදාගමු කියනවා තාත්තේ. ඒ කියන්නේ ඒකෙන් තේරුම් කරන්නේ අපි අපිට ඕන ඔක්කොම හදනවා කියන එක නෙමෙයි තේරුම. අපි උදාහරණ මෙතුමා කිව්වා වගේ
අපි කෑම වලට වියදම් කරනවා ආහාරයට ගන්න භාණ්ඩ වලට $1 බිලියන දෙකමාරක් වියදම් කරනවා අවුරුද්දකට. $1 බිලියන දෙකමාරක කෑම වලට ගේනවා. ඉම්පෝට් කරනවා. ඒකෙන් $1 මිලියන් 300ක් වියදම් කරන්නේ පිටි ගේන. මොනවද මේ හාල් පිටි, තිරිඟු පිටි. පාන් පිටි කියන්නේ. ඒ කියන්නේ මෙට්‍රික් ටොන් ලක්ෂයක් ගේනවා අපි. මෙට්‍රික් ටොන් ලක්ෂයක් කරනවා. මේක අපේ දැන් පරිභෝජන රටාව මිනිස්සු අපේ කට්ටිය මේකත් එක්ක මේ තමන්ගේ ආහාර හදාගන්න සැලසුමකට ගිහිල්ලා ආහාර සුරක්ෂිතභාවය දිනු කරගත්තොත් මෙතනින් අපිට මේ ලක්ෂය තිරුඹු ලක්ෂ 10ක් තිරුඹුවේ ලක්ෂ ටොන් ලක්ෂ 10ක් ගේන එක ලක්ෂ 5ට අඩු වුණොත් අඩු කරගත්තොත් අපිට නිකම්ම $1 මිලියන 150-200ක් ඉතුරු වෙනවා රටට. ඒ යන්නේ කාටද? ජනතාවට යන්නේ. ඒ ඔක්කොම මුදල් ටික යන්නේ ජනතාවට. මේ වගේ මේ අලුතෙන් දැන් මේක අත්‍තරම අවස්ථාවක් කරගන්න ඕනේ අපි අලුතෙන් හිතන්න අලුත් නිෂ්පාදන වලට යන්න. හැබැයි ඒක දේශීය විතරක් නෙමෙයි විදේශ වලටත් අපි යන්න ඕනේ. මේ අලුත් අපේ නවෝත්පාදන ඔක්කොම මේක අර මෙතනස මට ටීවී එකේ හන්දය තමයි නවෝත්පාදන ගැන කතා කරනවා. මේ නවෝත්පාදන වලට මෙතුමා කිව්වා වගේ අවස්ථාව ලබා දෙන්න ඕනේ. මුදල් ලබා දෙන්න ඕනේ. ඒකට අවස්ථාව ඒ වගේම ඒගොල්ලන්ට වෙළඳපොළ හදලා දෙන්න ඕනේ. දේශීය සහ විදේශීය. එතකොට මේක අවස්ථාව කරගන්න හොඳයි. මොකද අපි කොවිඩ් එක දැන් ඇත්තටම ප්‍රශ්නේ හුඟක් දුරට ජනාධිපතිතුමා සහ නිලධාරී මර්ධනය කරලා ඉවරයි. දැන් ආර්ථික නව පිම්මකට යන්න නම් මේක හොඳ අවස්ථාවක් කරගෙන රට අර අපි ඉස්සර බලාපොරොත්තු වුණාගේ ඩොලර් අර ඉහළ මැදි ආදායම් රටකට ගන්න හොඳ අවස්ථාවක් මේ අවස්ථාව. මිනිස්සු හුඟක් ජනතාව ඒකට මානසිකව සැදී පැහැදී ඉන්නවා. ජනතාව විදියට ඔබත් මමත් සූදානම්ව ඉන්නවා නම් අපිට මග කියන උදවිය සූදානම්ව සිටිය යුතුයි නේද කියන ප්‍රශ්නය ගැන කවර කතාවද? සැලසුම් තියනවා, වැඩ කරපු මිනිස්සු ඉන්නවා, වැඩ කරලා පෙන්නපු මිනිස්සු ඉන්නවා, වැඩ කරන්න සූදානම් මිනිස්සු ඉන්නවා. මේ සියලු දෙනා ඒකරාශී කරගෙන ඔබේ සහ මගේ සහ මතු උපදින පරම්පරාවල අනාගතයේ සහතික කිරීමේ වගකීම ඒක අපි හැමෝටම තියෙනවා. ඒකෙන් මිදෙන්න කාටවත් පුළුවන් කමක් නැහැ. මොකද මේ සියලු ආයතනවල ඉන්න අපි සියලු දෙනා ඉපදිලා තියෙන්නේ ආණ්ඩු ස්පිරිතාලයක, බොහෝ විට බෙහෙත් අරගෙන තියෙන්නේ ආණ්ඩු ස්පිරිතාලවල, ඉගෙන ගත්තේ ආණ්ඩු ඉස්කෝලවල, විශ්වවිද්‍යාලවල ගියා නම් මහ පොළ අරගෙන තියෙනවා. එහෙනම් මොකක්ද අපි අපේ රට වෙනුවෙන් කරලා තියෙන්නේ? හෘද සාක්ෂිය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. ලෙඩාගෙන් හරි බෙහෙත නොලැබුණොත් තවත් මහාචාර්යවරු ටිකක් ඉන්නවා, විශේෂඥ වෛද්‍යවරු ටිකක් ඉන්නවා බෙහෙත මොකක්ද කියලා දැනගෙන ඉන්න අය. ඒ නිසා අපිට හෙට ගැන විශ්වාසයක් තියෙනවා. සුති හිටපු මහා බැංකුවේ අධිපතිතුමා අග්‍රාමාත්‍යතුමාගේ ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශකතුමා ජීස්නවල් කප්‍රාල් මහත්තයා බොහොම ස්තුතියි ඔබතුමාට. ඔබතුමාට බොහොම ස්තුතියි. මේ බොහොම ලස්සනට මෙහෙවුවා මේ සාකච්ඡාව. බොහොම ස්තුතියි. ඒ වගේම CJP සිරිවර්ධන මහත්මයා ඔබතුමාලා කොහේද හිටියේ මොනවද කළේ කියන එක අපි අද දැනගත්තා. සහ ඔබතුමාලා වැනි පුරවැසියෝ රටට වටිනවා සම්පතක්. අපි ඒ පිළිබඳ විශ්වාසය ඇතිව අද දවසේදී වැඩසටහනට විරාමය තබනවා. ගැටලු විසඳිලා නැහැ ඔබේ සහ මගේ. හැබැයි අද දවසේ ටිකක් සැහැල්ලුවෙන් නිදා ගන්න. හෙට දවසේදී ගැටලු විසඳෙයි. ඔබට ජයග්‍රාහී හෙටක්. ආයුබෝවන්.